අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපි අද විශේෂ සංවාදයේ වැඩසටහනට හෝරා දෙකක කාලයක් වෙන් කරවා ගනිමින් ඉතාම වැදගත් සුවිශේෂී මාතෘකාවක් ඔස්සේ රටට මේ මොහොතේ දායකත්වයේ සපයන නව නිපැයුම්කරුවන් පිළිබඳව ඒ ඔස්සේ මතුවන අනෙකුත් කාරණා නිවසේ සිට මේ වැඩසටහන නරඹන ඔබට ස්වාධීන රූපවාහිනී සේවය අභිමුව සිටින ඔබට නව නිපැයුම්කරුවෙකු වන්නේ කෙසේද එහි තිබෙන වැදගත්කම ඒ කාර්යපටිපාටිය ඒ වගේම අලුත් මේ මොහොතේ අපට බොහොම තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කළ හැකි නිෂ්පාදක ගණනාවක් හඳුන්වා දෙන්නත් සූදානම්. ඒ වගේම අපි මේ ඔස්සේ මතුවන කාරණා පිළිබඳව නිවසේ සිටින ඔබට වැදගත් වන ආකාරය මේ නිෂ්පාදනවල තිබෙන අන්තර්ගතය මේ ආදී කාරණා ගණනාවකටයි මේ හෝරා දෙක කාලය වෙන් කරවා ගන්න. ඒ වගේම COVID-19 වසංගතයේ හමුවේ මේ තිබෙන විපත පවා මේ රටට ඉදිරි යහපත සඳහා යොදාගත හැකි තීරණාත්මක පිරිසක් අපි අද හඳුනා ගන්නට සූදානම්. අපි ඒ වෙනුවෙන් සපයමිනි පිරිස පළමුව හඳුනා ගන්නවා. මගේ දකුණු පැත්තෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමන් මහාචාර්ය රංගික හල්වතුර මැතිතුමාට අපි ආරාධනා කළා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන්. ඒ වගේම එතුමාට එහා පැත්තෙන් බොහොම අපූර්ව නිර්මාණ දෙකක් අලුතින් දායාද කරපු ඉංජිනේරු සහන් රණසිංහ මහත්මයා අපි කැඳවා ගත්තා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන් ඔබට. අයබෝන්. ඒ වගේම මගේ වම් පැත්තේ අලුත් නිපැවුමක් ඉදිරිපත් කරමින් බොහොම තීරණාත්මක කාර්යයක් ඉටු කළ හැකි තවත් නව නිපැයුම්කරු දෙදෙනෙකුම සිටිනවා. අපි මගේ අසලින් අනුරුද්ධිකා එරෝෂණී ජයරත්න හෙදෙනිලධාරීතුමිය අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමියට. ඒ වගේම නිලපුල් නුවන් සෙනවිරත්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඒ වගේම අලුත් දේවල් හිතන පතන ජාතියකට බොහොම දායකත්වයක් ඉෂ්ට කළ හැකි තරුණෙක්. බොහොම ගෞරවයෙන් අපි නිලපුල් නුවන්වත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අපි මම මේ සංවාදය ආරම්භ කරමින් මහාචාර්ය රංගික හල්වතුර මැතිතුමනි මේ අපිට හෝරා දෙක කාලයක් තිබෙන නිසා අපිට තවත් පිරිසක් හඳුනා ගන්න තියෙනවා. අපි ඔවුන්වත් ඉදිරියේදී වැඩසටහන සම්බන්ධ කරගන්නවා. වෛද්‍ය රංජන ආරියරත්න මහත්මයා, ගීතාන දුදසිරි මහත්මයා වගේම චාමික බණ්ඩාර මහත්මයා ඔවුන්ගේ නව නිෂ්පාදනත් මේ වැඩසටහන තුළදී මේ හෝරා දෙක කාලය තුළදී ඔබට පෙන්වන්නට ඒ පිළිබඳව විස්තර සාකච්ඡා කරන්න මගේ වම් පැත්තේ එහා පැත්තෙන් තියෙන මේ නව නිෂ්පාදන රූපරාම ඔබට දකින්න හැකියාව ලැබේවි. එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ ඉදිරිපස තිබෙන තවත් රොබෝ යන්ත්‍ර මේකටත් අපි බොහොම විස්තර සජීව ලෙස සාකච්ඡාවට සංවාදයට භාජනය කරන්නට සූදානමක් අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ තිබෙන වගත් ආරම්භයේදීම සිහිපත් කරනවා. මම කැමතියි මහාචාර්ය රංගික හල්වතුර මැතිතුමනි මේ ඔක්කොම කලින් මේ සංවාදය අපි අර බරපතල න්‍යායාත්මක කාරණාවට යනවට වඩා අලුත් නිපැවුමක් කරපු කෙනෙක් ඒ නිපැවුම සම්බන්ධව මොනවද ඊට පස්සේ ගන්න ඕන පියවර ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විදිහට මොකක්ද ඔබතුමාලට මේ ඔස්සේ තිබෙන කාර්යභාරය නැත්නම් දායකත්වය කියන දේ මුලින්ම දැනගන්න කැමතියි. රකිත හොඳ ප්‍රශ්නයක් ආරම්භයේදීම අපිට කතා කරන්න තියෙන ඇත්තටම නව නිර්මාණයක් කිව්වම ඒක ඇත්තටම නව නිර්මාණයක් ගැන ලොකුට බර අරුම් වල කතා කරන්න බෑ. රකිත නව නිර්මාණයක් කොහොම ඉතාමත්ම සරල පුංචි දෙයක් වෙන්නත් පුළුවන්. ඒක වෙන පැත්තක්. ඒතර නව නිර්මාණකරුවෙක් සහ නව නිර්මාණකරණයේ යෙදෙන සහ ඒකට දායකත්වයේ දෙන නව නිර්මාණකරුවන්ගේ කොමිසම ගැන කතා කරොත් ඇත්තටම අපි මෙහෙම අපිට සරලව කියන්න පුළුවන්. නව නිර්මාණකරණය පිළිබඳ යම්කිසි අදහසක් පුංචි වස්තු බීජයක් ඒ නව නිර්මාණකරුගේ හිසේ තැන්පත් වෙච්ච තැන ඉඳලා ඔහුව අතින් අල්ලගෙන ගිහිල්ලා අපිට නව නිර්මාණකරුවන්ගේ කොමසම විදියට අපිට හැකියාව තියෙනවා මේක මහා පරිමාණ ව්‍යාපාරයක් බවට වර්ධනය කිරීමේ දක්වා යන සම්පූර්ණ ක්‍රියාදාමයටම දායකත්වය දෙන්න. ඒතර ඔක ඔහොම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේ කතාව කියලා. ඒතර පළවෙනියෙන්ම දේ තමයි අපිට හැකියාව තියෙනවා නව නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක්ගේ ඒ බුද්ධිමය දේපල ආරක්ෂා කිරීම. එක පළවෙනි මිතාමත්ම වැදගත් දෙයක් ලංකාව වගේ රටක මම අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ලංකාවේ බුද්ධිමය දේපල ආරක්ෂා කරලා බුද්ධිමය දේපලට තැනක් දීලා ඒ දේ තුලින් රටට විදේශ විනිමය ගෙන එන්න. ඒතර ඒක පළවෙනි කාර්ය විදිහට අපි දකින. ඒතර නව නිර්මාණකරණයේ කෙනෙකුගේ හිතේ වස්තු බීජයක් ආවට පස්සේ අපි හැමතිස්සෙම කියන්නේ ඒක වෙන කෙනෙක් එක්ක බෙදා හදා ගන්න එපා. සාමාන්‍යයෙන් අපි කියන්නේ ලංකාවේ අපි පුරුද්ද තියෙන අනිත් අයත් එක්ක බෙදා හදාගමු. අපි හැමතිස්සෙම සුහදව හැමතිස්සෙම හැම දෙයක්ම අපි බෙදා හදා ගන්න જાතියක්. නමුත් නව නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලයෙකුට මම හැමතිස්සෙම ආයෝජන කරන දෙයක් තමයි ඔබ නව නිර්මාණයක් කරා නම් ඒ නව නිර්මාණය පුළුවන් තරම් උත්සාහ කරන ඔබ සතුව තියාගන්න ඒ පේටන්ට් බලපත්‍රය අයදුම් කරන තාක්කල් ඒතකොට කෙනෙක් උත්සාහ කරනවා නම් නව නිර්මාණයේ දෙන්න අපි පළවෙනියෙන්ම කළ යුතු දේ තමයි ඔහු ඒ අදහසට අවශ්‍ය කරන බුද්ධිමය දේපල අයිතිය ලබා ගන්න එක. මම හිතන්නේ නැහැ මම දැන් අපි අනන්තවත් දැකපු ලොකු වැරදි දෙයක් තමයි වැරද්දක් විදිහට අපි දැක්කේ මේ නව නිර්මාණයක් කරපු සැනින් අපි උත්සාහ කරනවා ඒක ටග් ගාලා අරන් ගිහිල්ලා ජනමාධ්‍ය හරහා වූ අපේ තියෙන ඔය සෝෂල් මීඩියා නැත්තම් අපේ ඔය තියෙන Facebook නැත්තම් ඔය වගේ දෙයකට සමහරවිට එතනිනුත් එහා ගිහිල්ලා සමහරවිට අපි අපේ පොදු සාමූහික
ලෝකයක් අමතරව අපිට කියන්න පුළුවන් රයිට් අපි මෙහෙම දෙයක් හොයාගත්තා කියලා. ඒතර ඒ කරපු සැනින් කෙනෙකුට නව නිර්මාණයට බුද්ධිමය දේපල අයිතිය ලබා ගැනීමේ තියෙන අයිතිය අහිමි වෙන්න පුළුවන්. ලංකාව වගේ රටක් ගත්තොත් රකිත සමහරලාට අපිට තියෙන පුංචි ග්‍රේස් පීරියඩ් එකක් නැත්නම් තියෙන අපේ පොඩි සහන කාලයක් ඒක එළියට දීපු දවසේ ඉඳලා අපිට මේ ඒකේ බුද්ධිමය දේපල ආරක්ෂා කර ගන්න දවස වෙනකන් යන්න. නමුත් අපි හිතනවා නම් මේක ගොඩාක් වැදගත් නව නිර්මාණයක් අපිට වෙන රටකත් අපිට පේන් බලපත්‍රයක් ගැනීමේ හැකියාව තියෙනවා. වෙන රටකට අපිට අපනයනය කිරීමේ හැකියාව තියෙනවා කියලා මම අපි පළවෙනියෙන්ම වග බලාගත යුතුයි. ජනමාධ්‍ය වලට එන්න ඉස්සෙල්ලා නැත්නම් මේ කියන කණ්ඩායම් අතර ගිහිල්ලා මේක කතා කරන්න ඉස්සෙල්ලා බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරගන්න එක. එතකොට ඒකට නාවනිපැම්කරුවන්ගේ කොමිසම සමග බද්ධ විය හැකි. ඊට පස්සේ බද්ධ වෙලා ඊට පස්සේ නාවනිපැම් මේ පේටන් බලපත්‍රයේ මේ ඒ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයට බාර දුන්නට පස්සේ නැත්නම් අපි හැමෝම දන්න දෙයක් තමයි නිපෝ ආයතනය. නිපෝ ආයතනයට බාර දුන්න සැනින් ඔබට ඔබගේ ප්‍රයොරිටි ඩේට් එක නැත්නම් මේක මුලින්ම ඒක බාර දීපු පුද්ගලයා බවට ඒ අයිතිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර එහෙම වුණාට පස්සේ අපිට හැකියාව තියෙනවා ඔබ කැමති ඕනම දෙයක් කරන්න ජනමාධ්‍ය වලට හෝ ඕනම තැනකට ගිහිල්ලා කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මම බලාපොරොත්තු වෙන්නේ නැහැ නව නිර්මාණ කරුවෙක් විදියට බුද්ධිමය දේපල අයිතිය අරගෙන ඕක පෙට්ට ගමක දාලා ලොක් කරලා යතුරක් දාලා තියනවා දකින්න අපි මීට ඉස්සෙල්ලා දවසකට අපි ඔය ගැන කතා කරා. ඒතර මේක අවශ්‍යතාවයේ තියෙන්නේ මේක කියන්නේ බුද්ධිමය දේපල අයිතිය බාර ගන්නවා ලබා ගන්නවා කියන්නේ රකිත අපි ඒකට යම්කිසි මුල්‍යමය පිරිවැයක් දරන්න ඕනේ. ඒ වගේම යම්කිසි විදිහට ශ්‍රමයක් දරන්න වෙනවා. ඒතර මේ දේ ඇතුලේ අපි පුළුවන් තරම් උත්සාහ කරොත් ඒකේ වටිනාකමක් ආය නැවත ගන්න. ඒතර අපිට සිද්ධ වෙනවා මේ නව නිර්මාණය නවෝත්පාදනයක් බවට පරිවර්තනය කරන්න. මම හිතන්නේ අපි මීට ඉස්සෙල්ලා දවසක අපි කතා කරා මොකද නව නිර්මාණ සහ නවෝත්පාදන අතර වෙනස මොකක්ද කියන එක. ඒතර නව නිර්මාණයක් නවෝත්පාදනය බවට පරිවර්තනය කිරීමේ නැවතත් සම්පූර්ණ ක්‍රියාදාමයට නව නිර්මාණකරුවන්ගේ කොමිසමේ දායකත්වයේ දීමේ හැකියාව තියෙනවා. මාචාරතුමනි දැන් ඔබතුමත් පෞද්ගලිකව මම දන්න කාරණාව පේටන්ට් බලපත්‍ර ගණනාවක හිමිකරුවෙක්. ඒ නිසාම ඉංජිනේරු වෘත්තිය හා සම්බන්ධ පොදුවල් මහාචාර්ය ධුරය දරන්නේ මම පෞද්ගලිකව දැනන ප්‍රශ්නකුත් මම අහන්නම්. සමහර වෙලාවට අපි දකිනවා අලුත් දෙයක් හදපු ගමන් මේක එළියට පෙන්වන්න තමයි වඩාත්ම නැඹුරුවක් තියෙන්නේ. මම තමයි මුලින්ම හැදුවේ කියලා සමාජ මාධ්‍යවලට හරි නැත්නම් විද්‍යුත් මාධ්‍යවලට පත්තරයකට කිව්වහම තමයි මේක ගැන මමයි මුලින්ම හැදුවේ කියලා යම් තහවුරුවක් ඇතිවන්න වගේ හැඟීමකුත් සමාජයේ තියෙනවානේ. ඒක තියෙනවා රකිත මං හිතන්නේ ඒකේ වැරද්දක් මම දකින්නේ. අපි හැමෝම ආසයි තමන් කරපු දේ තමන් දෙයක් කරා කියලා ආඩම්බර වෙන්න. ඒකට තියෙන හොඳම දේ තමයි සමාජ මාධ්‍ය වලට නැත්තම් කියන ඔය කියන අපේ ජනමාධ්‍ය වලට එන එක. නමුත් ඒකම අපි තේරුම් ගත යුතුයි. අපිට තියෙනවා යම්කිසි විදිහක අයිතිවාසිකම සහ යුතුයකමක් තියෙනවා. අපි ලංකාව වගේ රටක ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට අපිට සමහරලාට පෞද්ගලිකව රකිත පේටන්ට් බලපත්‍රයක යුතු මේ හිමිකාරීත්වයේ ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබෙන්න පුළුවන්. නමුත් අපේ රට මේ තියෙන තත්ත්වය අපි තේරුම් ගතුලින් සමහර වෙලාවට පුංචි නව නිර්මාණයට හැකියාවක් tie ලංකාවේ දිශාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. එතකොට ලංකාවේ ජීවත් වෙන පුරවැසියෙක් විදියට මම හිතන්නේ ඔහුට යුතුයකමක් තියෙනවා ඒකේ පේටන්ට් බලපත්‍රය ගන්න. ඒක මුල්‍යමය තත්ත්වයට පරිවර්තනය කරනවද නැද්ද කියන එක ඔහුට පසුපසු තීරණය කරන්න පුළුවන්. නමුත් ඔහු ඒ අලුතෙන් හොයාගත්ත දෙයට පේටන්ට් බලපත්‍රයක් අඩුම ගානේ අපි ඉල්ලුම් පත්‍රය ඒ බාර දීලා ඒකේ කියන්නේ පේටන්ට් කරන්න පුළුවන්ද මේකට පේටන්ට් බලපත්‍රයක් ගන්න පුළුවන්ද කියන එක සොයා බලන එකේ වගකීමක් තියෙනවා. මොකද ඒක රටක් විදියට ගත්තොත් මම හිතන්නේ රටට තිබිය යුතු සම්පතක්. ඒක අහිමි වෙනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි රකිත. මචං අපි අපේ ආරාධිත පිරිසත් සමග සංවාදය ආරම්භ කරන්න කලින් මට තව එක ප්‍රශ්නයක් තිබෙනවා ඔබතුමාගේ විමසන්න. පේටන්ට් බලපත්‍රය ගැනීමේ වැදගත්කම. එහෙම නැතිනම් අපේ මේ තරුණ දක්ෂ අපේ රටේ සම්පත් මේ හදන අලුත් නිෂ්පාදන එහෙම නොකොලොත් මොකද්ද වෙන්න පුළුවන්? මේ රට ඇතුලේ ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ නැත්නම් මේ රටින් එළියටත් මේක ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන්? රකිත මෙහෙමයි. අපි දකිනවා මේ අපිට අල්ලන්න පුළුවන් අත ගන්න පුළුවන් දේපල තියෙනවානේ අපිට ඉඩ කඩන් තියෙනවා යාන වාහන තියෙනවා මේවා අපිට අතපත ගන්න පුළුවන් දේවල් ඒකේ අයිතිය නිර්ණය කරගන්න ක්‍රමවේද තියෙනවා. ඒතර කෙනෙක්ගේ බුද්ධිය කෙනෙක් ලෝකයේ තියෙනවා හැමෝටම පොදු දැනුමක් තියෙනවා. සමහරවිට රකිතයි මමයි දෙන්නම දන්න දැනුමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ අතර මේ අපි ළඟ ඉන්න නව නිර්මාණකරුවෝ වගේම තව පිරිසක් හිටපුණා අලුත් දැනුමක් ලෝකේ කොහෙවත් නැති අලුත් දැනුමක් සොයාගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා ඒ දැනුම හොයාගත්තට පස්සේ ඒකට පේටන්ට් බලපත්‍රයක් නොගන්නව නම් ඒක නැවතත් අර පොදු දැනුමට එකතු වෙනවා. පොදු දැනුමට එකතු වෙනවා කියලා කියන්නේ ඒක අපි යම් කිසි භාණ්ඩයක් නිර්මාණය කරා කියලා කියමු. ඒතර ඒ භාණ්ඩය
රකිතටත් හදන්න පුළුවන්, මටත් හදන්න පුළුවන්. සමහරවිට ඉන්දියාවේ ඉන්න තව කම්පැනි එකකට හැදීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. පේටන්ට් බලපත්‍රයක් අරගෙන ඒක ආරක්ෂා කරගත්තට පස්සේ ඒ බුද්ධිමය දේපලට අයිතිවාසිකම කිව්වට පස්සේ ඔහුට හැකියාව තියෙනවා ඒක ඔහුගේ කියන්න. ඒතර ඔහුගේ කියනවා කියනකොටම අපි ලාංකිකයෝ විදිහට අපිට තියෙනවා අයිතිවාසිකමක් ඒක අපේ කියන්න. ඒතර එහෙම නොවුනොතින් ඒක අපේ වෙන්නේ නැහැ. ඒක පොදු දෙයක් වෙනවා. ඒක හැමෝටම අයිති දෙයක් වෙනවා. පොදු වස්තුවක් බවට පරිවර්තනය වෙනවා. ඒතර ඒකෙන් නැතුව අපිට අවශ්‍යතාවය තියෙනවා මේක මගේ කියන්න, මේක අපේ කියන්න, මේක රටේ කියන්න අපිට අවශ්‍යතාවය තියෙනවා ඒක පේටන්ට් බලපත්‍රය ගන්න. ඒතර ලංකාවේ ඇතුලේ පේටන්ට් බලපත්‍රය ගන්න පුළුවන් ජාතික බුද්ධිමය දේපල කාර්යාලය ඇතුලේ එතනිනුත් නවතින්නේ නැතුව අපි හිතනවා නම් නෑ මේක ඊට වඩා වැඩි තැනකට යන්න පුළුවන්. මේක අපිට ඇමරිකා එක්සත් ජනපදයට අපිට විකුණන්න පුළුවන්කම තියෙයි. මේ හදන භාණ්ඩේ නැත්නම් ඉන්දියාවට විකුණන්න පුළුවන් දේ මංගල දේශයට විකුණන්න පුළුවන් වෙයි. ඒතර අපිට හැකියාව තියෙනවා. ඒ රටවල් වලත් බුද්ධිමය දේපල අයිතිය ලබා ගන්න ඒ රටකට පේටන්ට් බලපත්‍රය අපි ඔය කිය ලංකාවේ නිපෝ ආයතනයට මේ බාර දෙනවා වගේම ඒ රටටත් අයිදුම්පත බාර දීලා අපිට ඒ රටෙත් අපේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් කියලා අපිට පුළුවන් එක්ක ලංකාවේ අර මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ප්‍රොඩක්ට් එකක් විදිහට එතනොත් එහා ගිහලා අර මම හැමතිස්සෙම කියන එක මේඩ් ඇන්ඩ් ඩිසයින් ඉන් ශ්‍රී ලංකා කියන නැත්නම් ලංකාවේ නිර්මාණය සහ නිෂ්පාදිත භාණ්ඩයක් විදිහට අපිට ඉන්දියාව හෝ ඇමරිකා එක්සත් ජනපදයට යවන්න. එහෙම නැතුව පේටන්ට් බලපත්‍රය නොගත්තොත් ඒක අර අපි හිතමු සමාජ මාධ්‍ය දාලා හරි කිසිම තැනක අපි කියන්නේ ඒ වගේ තැනක අපි මේක ප්‍රචාරය කරොත් සමහර ලාවට වෙන රටක හදලා ඒ භාණ්ඩෙම අපි නිර්මාණය කරපු දේ ලංකාවට අපනයන කිරීමේ හැකියාව තියෙනවා. එහෙම වෙලා තියෙනවද මේ රටේ? මම හිතන්නේ උදාහරණ කියන්නේ නැතුව කිව්වොත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසාම තමයි අපි අද මේ වැඩසටහනේ ප්‍රවේශයක් විදිහටම මෙහි තියෙන පසුබිම් පිළිබඳ අපි මුල් අවස්ථාවේදී අවධාරණය කරගත්තේ. එතුමන්ගෙන් මම කැමතියි මේ සාකච්ඡාවේදී අපි සෝදානම් ඉදිරියේදී මේ තිබෙන නිෂ්පාදන මේ නව නිපැයුම් පිළිබඳ ළඟට ගිහිල්ලා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා ගන්න. ඊට පෙර මම කැමතියි මේ අපේ නව නිපැයුම් කරුවන්ගෙන් ඔවුන් ගැන පිළිබඳ ඔවුන්ගේ මේ නිෂ්පාදනයට බලපෑ පසුබිම් පිළිබඳවත් යම්කිසි මිනිත්තු කිහිපයක් වෙන් කරවා ගන්නට. ඉංජිනේරු සහන් රණසිංහ තරුණ මහත්මයා මම කැමතියි ඔබගෙන් දැනගන්න සහන් මේ මට ඉස්සෙල්ලම කියන්නකෝ අලුත් දෙයක් හදන්න ඇයි හිතුනේ කොහොමද මේ වස්තු බීජය මේ අදහස මුලින්ම පහළ වුණේ කියලා දෙන්න. අතරම රොබෝයන්ට ගත්තොත් අපි නෑ මම ඔබේ නිෂ්පාදනයට කලින් මම මේ අහන්නේ අලුතින් දෙයක් හදන්න ඇයි හිතුනේ කියන ප්‍රශ්නේ මම අහන්නේ. එහෙමයි මෙතන කොරෝනා එහෙම නැත්නම් COVID-19 කියන රෝගය වසංගතයක් විදියට දැන් ලෝකෙ පුරාම පැතිරෙනවා. ඒතර අපි කල්පනා කරේ අපි කණ්ඩායමක් විදියට ලංකාවට මේ කොරෝනා වෛරසය ආවොත් වසංගතයක් වුණොත් අපේ තියෙන තත්ත්වය ඒ කියන්නේ අපි දියුණු රටක් නෙවෙයි අපි දියුණුවෙන් පවතින රටක්. එතකොට අපේ තියෙන සම්පත් බොහොම සීමිතයි. එහෙම වුණොත් අපිට පුළුවන් නම් ඒ කියන්නේ අපේ දැනුමෙන් මොනවා හරි දෙයක් ඒ කියන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගන්න, රෝගය වළක්වා ගන්න, එහෙම නැත්නම් රෝගීන්ට කුමන හෝ පිළිසර උදව්වක් වෙන්න. යන්ත්‍රයක් හරි මොකක් හරි දෙයක් නිපදවන්න පුළුවන් නම් හොඳයි කියන අදහස තමයි මුලින්ම ආවේ. කවුද මේ අපි කියන්නේ දැන් මම කියලා නෙමෙයි සහන් කතා කරේ අපි කියලා. කවුද මේ අපි කියන කණ්ඩායම? ඇත්තටම මෙතනදී අපේ කණ්ඩායමේ ඉන්නවා ඉංජිනේරුවන් අනුරුද්ධ තෙන්නකෝන්, කෝසල් ජයසුන්දර, සාලින්ද තෙන්නකෝන්, තුසිත සමරසේකර, චතුර යාපා වණ්ඩාර, බුද්ධික මාරසිංහ, ඒ වගේම අකලංක දිසිල්ලා, රමේෂ් ලක්ෂාන් සහ චිත්‍රාල් රත්නප්‍රිය. මේ කණ්ඩායම එකතු වෙලා තමයි මේ නිර්මාණ සිදු කරේ. මේ කණ්ඩායම කොහොමද අඳුනගත්තේ කොහොමද එකතු වුනේ මේ වගේ වැඩකට? මෙහෙමයි. මෙතනදී මුලින් කියපු කණ්ඩායම එකතු වුනේ අපේ විශ්වවිද්‍යාලය කියන මොරටු විශ්වවිද්‍යාලයේ වසර කිහිපයක කියන අපේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වල සහ කනිෂ්ඨ කණ්ඩායම් වල සමාජිකයන්. එතකොට අපි විශ්වවිද්‍යාලය හා ඊට පිටතදී එකට වැඩ කරලා තියෙනවා. ඒ වගේම අපි පෞද්ගලිකව සමාගම් පවත්වාගෙන යනවා. ඒ සමාගම් වල අපිත් එක්ක වැඩ කරන කණ්ඩායම තමයි මේක තුන. මට කියන්න සහන්ගේ නිර්මාණ දෙකක් අපිට දකින්න ලැබෙනවා. ඉස්සරහම තිබුණා රොබෝ යන්ත්‍රයක්. අපි ළඟට ගිහිල්ලා මේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරවා ගනිමු. සරලව ඔබට පැහැදිලි කිරීමක් කරොත් මොකද්ද මේ උපකරණයෙන් කරන්නේ කියන දේ? ඔව් ප්‍රධාන වශයෙන්ම මෙතනදී වෙන්නේ කොරෝනා රෝගීන් සහිත වාට්ටු හෝ කොරෝනා සැක සහිත රෝගීන් සහිත වාට්ටු වලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යන එකෙන් ඒ කියන්නේ ඔවුන් නිරාවරණය වීමේ ඉඩකඩක් තියෙනවා කොරෝනා වෛරසයට.
ඒ අඩු කිරීමේ අරමුණින් තමයි මේ නිෂ්පාදනය සිදු කරේ. හොඳයි. අපි ඉදිරියට මේ ගැන තවදුරටත් බොහොම සවිස්තරාත්මකව සහ මේ විශේෂයෙන්ම ක්‍රියාකාරීත්වය සම්බන්ධ රූපරාමු අරගෙනට සූදානම්. අනුරුද්ධක රෝෂිනී ජයරත්න හෙදලිදාරීතුමිය මෙනවිය. දැන් ඔබ හෙද ශාස්ත්‍රයේ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. අපි නම සහ තනතුරු දැක්ක ගමන් දන්නවා. ඔබට ඇයි මේ වගේ අලුත් නිර්මාණයක් කරන්න හිතුනේ? නැත්නම් මේ අලුත් නිර්මාණයත් එක්කම පැහැදිලි කිරීමක් කරන්නත් පුළුවන් ඔබට. ඔව් මම හෙද නිලධාරිනියක්. ඇත්තටම දැනට COVID-19 එක්ක ඉදිරියේම ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්නේ හෙද නිලධාරිනිය. එතකොට මම ස්ටුඩන්ට් කාලේ ඉඳන්ම අපි නිතරම රෝගීන් සමග ගැටෙනවා. එතකොට හෙද නිලධාරිනියක් කියන්නේ රෝගීන් සමග පැය 24 පුරාම ගැටෙන කොටසක්. එතෙන්දී ඇත්තටම මම දැක්කා මගේ නිර්මාණය ඇත්තටම දීර්ඝ කාලීනව මූත්‍රා බටයක් සමග ජීවත් වෙන රෝගීන්ට ඒ බෑග් එක අරගෙන යන එක ඔවුන්ගේ quality of life එකට ලොකු ගැටලුවක් වෙනවා. ඒ වගේම අනිත් අරමුණක් උනේ ආසාදන. ඒ දෙකටම විකල්පයක් මම හිතියා. මොකද මම හැම වෙලේම රෝගීන් සමග ගැටෙනවා. මොකද රෝගීන් සමග කතා කරනකොට ඒගොල්ලන්ගේ අපහසුතා කියනවා. ඒක රෝගියා විතරක් නෙවෙයි අපහසුතාවයේ දකින්නේ. එතකොට ඒකත් එක්කම තමන්ගේ පවුල සමාජය ඒක එතකොට සමාජීය ප්‍රශ්නයක් වෙනවා. ඒකට විසඳුමක් සොයන්න තමයි හෙදලින දායනියක් විදිහට මමගේ පළවෙනි මේ වස්තු බීජය තුනේ. ඉතින් ඒකට ටික හිතා ඉන්නකොට එක කෑලි අමුණලා තමයි අවසානයේ මේක නිර්මාණයක් දක්වා ගිහිල්ලා දැනට පේටන්ට් බලපත්‍රය පවා ලබා ගන්න හැකියාවක් හම්බුණා. මුලම වස්තු බීජය රෝගියාගේ සිදුවෙච්ච අපහසුතා ඒක මට දැනුණ නිසා ඒකට විකල්පයක් ඉදිරිපත් කිරීමට තමයි මුල්ම වස්තු බීජ වුණේ. හෙදියක් විදියට මට ඒක බලන් ඉන්න බැරි තත්ත්වයක් වුණා. හොඳයි. නිලපුල් නුවන් සෙනවිරත්න වයඹ විශ්වවිද්‍යාල අධ්‍යාපන උසස් අධ්‍යාපන හදාරන ශිෂ්‍යෙක්. මම කැමතියි නිලපුල් මේ ඔබගේ නිර්මාණය දැන් මේ මොහොතේ අපි දකින කොවිඩ් වසංගතයත් එක්ක පිරිසුදු කිරීමේ අවශ්‍යතාවය ජාතික වශයෙන් අපි සිහිපත් කරන මොහොතක තමයි ඔබේ නිර්මාණය අපි දකින්නේ. ඇයි අලුත් දෙයක් හදන්න කොතනින්ද මේ සිතුවිල්ල පහළුනේ? දැන් කොහොමද මේ අදහස මුලින්ම ආව කියන දේ මම කැමතියි මුලින්ම දැනගන්න. මම වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ දැනට අධ්‍යාපනය ලබන තෙවන වසරේ ඒත් එක්කම ජපානයේ ශිපවර තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයෙක් විදිහට කටයුතු කරනවා නියමන රහිත උගන්වන්න සම්බන්ධව. ඉතින් මම මේ නිර්මාණයට හදන්න කලින් ප්‍රවේශ ගත්ත විදිහ කියන්නම්. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න අවුරුදු 20ක් තිස්සේ අධ්‍යාපනය ලැබුවේ මේ රටේ ශ්‍රී ලාංකික ජනතාවගේ මුදල් වලින්. එතනින් එහාටත් ගිහිල්ලා විශ්වවිද්‍යාල විදේශ අධ්‍යාපනය ලබන්නත් පාවිච්චි කරේ අපේ ජනතාවගේ සල්ලි. ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මට මේ වෙලාවේ වගකීමටත් එහා ගිය යුතුයකමක් තියෙනවා. අපේ රටේ මිනිස්සු මේ වෙලාවේ ප්‍රධාන වශයෙන්ම මුහුණ දෙන යුද්ධයට ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න. අන්න ඒ සිද්ධිය නිසා තමයි මේ වගේ සිතුවිල්ලක් මුලින්ම පහළ වුණේ. මොකද වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව මේ කොවිඩ් වසංගතය පැතිරෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙන එකක් ප්‍රශ්වාස වාතයෙන්, අනිත් ප්‍රධානම කාරණාව තමයි ස්පර්ශයෙන්. අපි ඔබතුමා දන්නවා මේ අවස්ථාවේදී සැනිටයිසර් කියන නම හැමතැනම ඇහෙනවා. විස බීජනාශක දියර, විස බීජනාශක ජෙල් වර්ග, එතකම දියර සබන් hand wash හැමතැනම පාවිච්චි වෙනවා. ඉතින් ඒකට ස්වයංක්‍රීයව මේක ක්‍රියාත්මක කරවන්න පුළුවන් ගොඩක් දේවල් ෆීචර්ස් එකතු කරලා තමයි මේ නිර්මාණය කරේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ රටේ දැන් අපේ රට හා අනිත් රටවල් මේ වෙනකොට හුදකලා වෙලා තියෙන්නේ. ගුවන් ගමන් සිද්ධ වෙන්නේ නැහැ. වරාය කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අමුද්‍රව්‍ය ගන්න වෙන්නේ මේ රට ඇතුළෙන්මයි. ඒ නිසා මේ සංචිත වෙලා තියෙන අමුද්‍රව්‍ය වලින් පමණක් නිර්මාණය කරන්න පුළුවන්, අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන් උපකරණක අවශ්‍යතාව පැන නැගුණා මේ වෙලාවේ. ඒකට විසඳුමක් විදිහට තමයි මේ නිර්මාණය බිහි වෙන්නේ. මහාචාර්යතුමනි, දැන් මම මේ නිර්මාණ ගැන සවිස්තරාත්මකව ළඟට ගිහිල්ලා රූපරාමුත් එක්ක අපි යමු ඉදිරියේදී මේක ගැන දැනගන්න. දැන් මෙතන අපි අද මේ 3 දෙනෙක් සම්බන්ධව තවත් 3 දෙනෙක් අපි ඊළඟ පැයේදී සම්බන්ධ කරගන්න සූදානම්. කොපමණිතර ප්‍රතිචාර ප්‍රමාණයක්
මේ COVID-19 වසංගතයත් එක්ක ඔබතුමන්ලා කොමිසමට ලැබුණාද? නව නිර්මාණ නිකන් කොහොමද මේ ප්‍රවණතාවය රැල්ලක් බවට පත් වුණු ආකාරය අපි දැක්ක හින්දා මම මේ දැනගන්න කැමතියි. රකිත මම අකමැති වචනයක් කිව්වා රැල්ල කියන එක. මම රැල්ල කියන වචනේ අපි වෙනදම කතා කරමු. ඇත්තටම රකිත ලාංකිකයෙක් විදිහට අපිට මේ ගොඩක් ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්, ආරම්භයෙන් හිතන්න පුළුවන් අවස්ථාවක් මේක. මේ වෙනකොට මම දැනට තියෙන ප්‍රගතිය සමාලෝචනයක් කරොත් රකිත මේ වෙනකොට අපි 280කට වඩා වැඩි කොවිඩ් මේ වසංගතයට විරුද්ධව සටන් කළ හැකි නව නිර්මාණ 280ක් මම ඇත්තටම කවදාකවත් හිතුවේ නෑ මෙවැනි මේ අගෙන් 4න් පංගුවක්වත් අපිට එයි කියලා. අපි මේක ආරම්භ කරනකොට නමුත් ඇත්තටම හරිම සන්තෝෂයි ලංකාවේ මේ වසංගතයට එරෙහිව මේ පුංචි කාලයක් වැඩි කාලයක් නෙමෙයි රකිත මාසයක් ඇති. අපි මේ ව්‍යායාම පටන් ගත්තේ ගිය මාසේ 23 වෙනිදා නැත්නම් ගිය මාසේ නෙමෙයි ඇත්තටම මාර්තු මාසේ 23 වෙනිදා තමයි අපි මේ කතාව පටන් ගත්තේ. ඒතර 23 වෙනිදා ඇතුලේ 23 වෙනිදායින් පස්සේ අපි මාසයක් ඇතුළත අපිට හැකියාව ලැබුණා අලුත් නිර්මාණ 280කට වඩා වැඩි ප්‍රමාණයක් අඳුනගන්න. ඒ 280 ඇතුළත අපිට හැකියාව ලැබුණා මේ වෙනකොට මූලික මේ අගය කිරීම නැත්නම් අපි මේ ගැන ඉවැලුවේෂන්ස් වාර 5ක් පවත්වන්න අපි හෙට දවසේ තව ඇගීමක් කරන්න උත්සාහ කරනවා. ඒතර මේ ඇගීම් වාර 5 ඇතුළත අපිට හැකියාව ලැබුණා නව නිර්මාණ 100කට ආසන්න ප්‍රමාණයක් ඉවැලුවේෂන් නැත්නම් මේක ඇගීමකට පත් කරන්න. ඒතර ඒ ඇතුළ සාමාන්‍යයෙන් රකිත අපි අපේ ස්ටෑන්ඩඩ්ස් නැත්නම් මේ ලෝකයේ තියෙනවා නව නිර්මාණ සහ නව උත්පාදන අතර තියෙන අපි මේ අගයන් බැලුවොතින් ගොඩාක් නව නිර්මාණ කතා කරන්නේ නව නිර්මාණ නව උත්පාදන බවට පරිවර්තනය වෙන්න ගොඩාක් දේවල් අර ළඟ තැන ලොප් වෙන ඒවා. මොකද ඒ අදහස් සමාජයේ තියෙන ගැටලු වලට මේ සමපාත වෙන්නේ නැහැ. වගේම තමයි සමාජයේ ඒක ගන්න තරම් සුදුසු මට්ටමකට නිර්මාණය වෙලා නැහැ. ඒක තමයි රැල්ල වෙන්නේ නේ ඇවිල්ලා අපෝ යනවා. තමයි රැල්ල ඇවිල්ලා වැල්ලේ තියෙන දේවලුත් අරගෙන යන්නේ. ඒතර රකිත හැබැයි මේක එහෙම උනේ නැහැ. ගොඩක් සන්තෝෂයි. අතන මේ 100ක් විතර අපේ ඇගීම් වලට භාජනය කරපු නව නිර්මාණ වලින් 50ක් විතර මේ වෙනකොට අපිට හැකියාව ලැබුණා ඒක යම්කිසි විදිහක මූලික ආකෘතින් මට්ටමට වර්ධනය කරන්න. ඒකෙනුත් රකිත අපි මේ වෙනකොට මේ අඳුනගෙන 32ක් විතර අර මහා පරිමාණ කර්මාන්ත බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. එතනනොත් නවතින්න නැතුව තව චුට්ටක් ඉස්සරහට කියලා කිව්වොත් අපි ඔක්කොම කතා කරා පේටන් බලපත්‍ර ගැන රකිත. මේ වෙනකොට පේටන් බලපත්‍ර 25ක් අලුත් පේටන් බලපත්‍ර 25ක් අපිට අයදුම්පත් වාර දීමේ හැකියාව ලැබුණා. ඒතකොට ඒ මට්ටමට අපිට ජයග්‍රාහී ඉලක්කයකට යන්න පුළුවන්කම ලැබුණා. අපි හිතුවා වගේ අතනම අපි හිතුවේ නෑ අපි හිතුවේ අතනම 4ක් 5ක් විතර අපිට ගැනීමේ හැකියාව තියෙයි ඉස්සරහට කර්මාන්ත ශාලාව විදිහට. නමුත් අපිට හැකියාව ලැබුණා 30කට ආසන්න ප්‍රමාණයක් අලුත් කර්මාන්ත මට්ටමට වැඩි දියුණු කරන්න. අපි අපේ සූදානම් එහෙමනම් මහාචාර්යතුමනි අපේ නිර්මාණ අද අපි 7ක් ඇත්තරම තියෙනවා නිර්මාණකරුවන් 6 දෙනෙක් සම්බන්ධ වුණාට අපි මේ ඉංජිනේරු සහන් රණසිංහ සහ සහන්ලගේ කණ්ඩායමේ නිර්මාණ දෙකක් අද තිබෙනවා. සහන් මට පළවෙනිම කියන්නේ මේ නිර්මාණයේ කණ්ඩායම නිර්මාණයක්ද ඔබගේ තවත් නිර්මාණයක්ද මේ අපි දකින්නේ? මේක අපි ඒ කණ්ඩායම විදිහට තමයි නිර්මාණය කරේ. මෙතනදී අපේ අදහස වුණේ වෛද්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය සහිත පරිසරයට නිරාවරණය වීම අඩු කිරීම. එතකොට මෙතනදී මේ රොබෝ යන්ත්‍රයෙන් පුළුවන් රෝගීන්ට ආහාර බෙහෙත් ද්‍රව්‍ය ගෙනියන්න, ඒ වගේම වාට්ටුවේ තියෙන අපද්‍රව්‍ය නැවත රැගෙන එන්න පුළුවන්. විශේෂම දේ තමයි මේකෙදි පුළුවන් වෛද්‍යවරයාට දුරස්තව රෝගියාව පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ ඔබට පේන ඇති මෙතන ටැබ් පරිගණකයක් තියෙනවා. ඒ හරහා වෛද්‍යවරයාට රෝගියා සමග කතා කිරීමේ පහසුකම තියෙනවා. ඒ වගේම මෙම රොබෝ යන්ත්‍රය මත තබන්න පුළුවන් මූලික වෛද්‍ය උපකරණ කිහිපයක්. එතකොට වෛද්‍යවරයාට පුළුවන් රෝගියාට උපදෙස් දෙන්න එම වෛද්‍ය උපකරණ භාවිත කරන්න. එතකොට එම නිරීක්ෂණ අපිට දුරස්තව පරීක්ෂා කරන්න පුළුවන්. මෙහි විශේෂත්වය තමයි තවත් මේකෙදි අපි නිර්මාණය කරලා තියෙන්නේ රෝගියාට ඒ කියන්නේ අපි මේ දැන් තිරේ දකින්නේ පරීක්ෂා කර හැකි ආකාරයෙන් තිරේ දිස්වන්නේ ඒක නේද අපිට මේ කැමරාව මෙතන මේ අනුරුද්ධ ක්‍රියාත්මක කරන එතන තියෙන්නේ දැන් දෙකක කාර්යයක් නිර්මාණය ප්‍රදර්ශනය කරන්න. ඒතර මෙතන ඉන්නේ රෝගියා, රොබෝ ළඟ ඉන්නේ රෝගියා. ඒතර අතර කම්පියුටර් එක ළඟ ඉන්නේ ඇත්තටම වෛද්‍යවරයා. ඔව් පැහැදිලි කරන්න පුළුවන් සහ. ඔව්. එතකොට මෙහි තියෙන දැන් එම වාට්ටුව ඇතුළට ගිහින් එද්දි මෙම රොබෝ යන්ත්‍රය ස්වයංක්‍රීය විස බීජ හරණය සිදු වෙලා එන්නේ. ඒක එතකොට ඒ හා සම්බන්ධ වෙනම උපකරණයක් තිබෙනවා. ඔව් වෙනම උපකරණයක් තියෙනවා. මේකෙන් වෙනම සංඥාවක් යවලා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එම වෛරසය එම වාට්ටුවෙන් පිටතට එන්නේ නැහැ. ඒ වගේම මෙහි තියෙනවා තවත්
විෂයාංගයක් ඒ කියන්නේ ස්වයංක්‍රීයව බැටරි ආරෝපණය කිරීමේ පද්ධතියක්. ඒ කියන්නේ මෙහි බැටරි ඔය ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේක මේ බැටරිය බැස්සට පස්සේ ආයි කෙනෙක් ගිහිල්ලා මේක ප්ලග් කරන්න ඕනේ නැහැ. ඔව්. ඒ ස්වයංක්‍රීයව ගිහිල්ලා බැටරි ආරෝපණය කරගන්නවා. එතකොට මට කියන්න අතන අපේ තවත් සහෝදරයෙක් ඒ උපකරණය ක්‍රියාත්මක කරනවා. ඒ තිරේ අපි දකිනවා වෙනමම හදලා තියෙනවා වෙනමම විස්තර ගණනාවක් සහිත පරිගණක තිරයක් එතන තියෙනවා. වෛද්‍යවරයාගේ පැත්තෙන් අර අපේ මහාචාර්යතුමා කිව්ව විදිහට වෛද්‍යවරයාගේ අන්තයේ තිබෙන තිරය ගැන මම අහන්නේ මොනවද ඒ තිරය තුල තිබෙන තොරතුරු මොනවද ඒ තුල අපිට දකින්න ලැබෙන්නේ? එතනදී පුළුවන් රොබෝ යන්ත්‍ර කීයක්? ඒ කියන්නේ රෝහලේ තියෙන සම්පූර්ණ රොබෝ යන්ත්‍ර ගණන එම රොබෝ යන්ත්‍රවල තත්ත්වය කියන්නේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවද? එහෙම නැත්නම් ආරෝපණය වෙමින් පවතිනවද? අක්‍රීය තත්ත්වයේ පවතිනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි රොබෝ යන්ත්‍රයක් තෝරගත්තම සිලෙක්ට් කරාම එතන පුළුවන් රොබෝ යන්ත්‍රයේ වේගය, බැටරි ආරෝපණ ප්‍රමාණය ඒ ඔක්කොම විස්තර. ඒ කියන්නේ කොතනද යන් කොතෙන්ටද යන්නේ කියන එකත් බලා ගන්න පුළුවන්. ඔබ කිව්වා මේ ස්වයංක්‍රීයව ගමන් කිරීමේ හැකියාවකුත් තිබෙනවා. අපි අද ස්වාධීන රූපවාහිනී සේවයේ අංක 1 තේවිස් කුරුගේ මැදිරියේදී දැන් මේක තුරස්ත පාලක මගේ ක්‍රියාත්මක කරන්නේ. ස්වයංක්‍රීයව ගමන් කිරීම හා සම්බන්ධව දැන් පැහැදිලි කිරීමක් කරනවා. එතනදී පොළොව මත කළු පාට ඉරක්. ඒ කියන්නේ කළු පාට ඉරක් කියමුකෝ. අපි ට්‍රැක් එකක් කියලා කියමුකෝ. ට්‍රැක් එකක් පාවිච්චි කරමු. මේ ඇඳලා තියන්න ඕන. එතකොට අපි ඒ වගේ දෙයක් කරේ මෙතනදී නම් රෝගියාට මේ ප්‍රතිකාර කරන්න රෝගීන්ට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙහෙසමින් ඉන්න වෙලාවේ අලුත් දෙයක් ඉගෙන ගන්න මෙහි රිමෝට් කන්ට්‍රෝල් එහෙම දුරස්ථ පාලකයන් ක්‍රියාත්මක කරන්න පුහුණු වෙන්න කාලයක් මදි. එම නිසා අඩු කාලයකින් මෙය ඒ කියන්නේ අපි රෝහලට ගෙනින් තැබුවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන තමයි පහසු වෙන තමයි නිර්මාණය කළ දෙන්නේ. ඒ කියන්නේ අපිට ඇඳවල් ගණනාවකින් සමන්විත වාට්ටුවකදී ඔය කියන කළු පාට ලයින් නැත්නම් ට්‍රැක් එක හරියට බිමේ ස්ථානගත කරලා ඇදලා කරලා තිබුණොත් ස්වයංක්‍රීයව පාර හොයාගෙන මේ උපකරණය යනවා. ඔව්. හොඳයි මට කියන්නේ ඊළඟට මේ උපකරණය නිර්මාණය කරන්න මොනවද අමුද්‍රව්‍ය? ඒ කියන්නේ මේ දේශීය මොනවද භාවිතා කරේ විදේශීය දේවල් එකතු වෙලා තියෙනවද? මට ඒ කාරණාත් පැහැදිලි කරන්න අපි මේ දකින ඔබතුමාගේ නම් කළා තියෙන එක ආරෝග්‍ය. ඔව්. මෙතනදී සෙන්සර්ස් මේ සහ ඉලෙක්ට්‍රොනික උපාංග ආනයනය කරපුවා. ආනයනය කරපුවා කියන්නේ උපාංග විදිහට ආනයනය කරලා මෙහෙදී එකලස් කරපුවා. ඒ වගේම මේ සම්පූර්ණ නිමාව සහ ෆැබ්‍රිකේෂන් කියන්නේ නිපදවීම කළේ ලංකාව ඇතුලේ. සම්පූර්ණයෙන්ම ඒ වගේම මෙහි තියෙන පාලක පද්ධතිය මෙහි අපේ කණ්ඩායමේ අනුරුද්ධගේ නිර්මාණයක්. පාලක පද්ධතියේ එම ඉලෙක්ට්‍රොනික කොටස මෙහි විශේෂත්වය තමයි ලංකාවේ ලෙහෙසියෙන්ම හොයාගන්න පුළුවන් උපාංගවල නිර්මාණය කරලා තිබෙනවා. එතකොට අපි දකිනවා පරිගණක මෘදුකාංගයක් භාවිතා කරනවානේ මෘදුකාංගයත් අලුතෙන්ම මේකටම හදපු එකක්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් දැන් ඊළඟ ප්‍රශ්න තමයි මගේ සහ දැන් මේ හා සම්බන්ධ මේ වගේ නිර්මාණ ගැන ජාත්‍යන්තර තත්ත්වය ඔබලා අනිවාර්යයෙන්ම හොයන්න ඇතිනේ. මේ වගේ මේ විදිහේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම කියන්නේ මේ වගේ කියන්නේ මම අදහස් කරන්නේ මේ මොඩලයේ මේ ආකෘතිය නෙමෙයි. මේ වගේ ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර රෝහල් වල භාවිතා කරනවද? එහෙමනම් එහා සම්බන්ධ මොකද ජාත්‍යන්තරේ පවතින තත්ත්වය? ඔව්. චීනයේ අපි දැක්ක සමහර ප්‍රදේශවල කියන්නේ රෝහල් වල නෙවෙයි මේ වීදිවල කියන්නේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන්න වගේ මෙම රොබෝ යන්ත්‍ර භාවිතා කරලා තිබුණා. ඒ වගේම මේ ළඟදී දැන් දවස් දෙකක් විතර වෙනවා මම දැක්ක සිංගප්පූරුවෙත් මෙහෙම වාට්ටු වලට යන්න පුළුවන් රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කෑම ගෙන යාමට අපි ඒ කියන්නේ මේම කොරෝනා COVID-19 සඳහා මෙම රොබෝ යන්ත්‍රය වාට්ටු සඳහා නිර්මාණය කරාට මෙය නිපදවන්න පුළුවන් කර්මාන්ත ශාලා එහෙම නැත්නම් තොග ගබඩා සංකීර්ණවල ඇතුළත ප්‍රවාහන කටයුතු සඳහා මට කියන්න මේ කාරණාවේදී දැන් මෙතන බොහොම වැදගත් ලබාගත හැකි ප්‍රයෝජන ගණනාවක් ඔබ පැහැදිලි කරනවා. දැන් මෙවැනි උපකරණ ඉදිරියේදී කොහොමද තව වැඩි දියුණු කරන්න තියෙනවද නැත්නම් මේහා සම්බන්ධ තාක්ෂණය තව දියුණු කරන්න බලාපොරොත්තුවක් ඔබලාගේ කණ්ඩායමෙන් තිබෙනවද? අපි කණ්ඩායමක් විතර බලාපොරොත්තු වෙනවා මෙය ජාත්‍යන්තර වෙළඳපොළ සහ ඉදිරිපත් කරන්න. අපි ඒ සඳහා දැන් සැලසුම් සකස් කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා අතර මෙහි නිපදවීමට නව නිපැයුම්කරුවන් කොමිසමෙන් මූල්‍ය ආධාර සහ මේ පරීක්ෂා කිරීමට අවශ්‍ය සහාය ලැබුණා. අපි බලාපොරොත්තු වෙනවා උන් සමග එකතු වෙලා මේ ජාත්‍යන්තර වෙළඳපොළ ඉදිරිපත් කරන්න. ඔව් දැන් සඳහනට මේක ප්‍රායෝගිකව භාවිතා වෙනවද? අපි දැනට කළුතර නාගොඩ රෝහලේ
පරීක්ෂණ කටයුතු සඳහා සූදානම් කරලා තියෙන්නේ. අපි මේ සතියේ එය පරීක්ෂණ කටයුතු සඳහා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔබලගේම තවත් නිර්මාණයක් තියෙනවා. මම ඔබට ආරාධනා කරනවා මේ නිර්මාණය අසලට යන්න කියලා ඒ කාරණා පැහැදිලි කරනකම් මහාචාර්ය රංගි හල්වතුර මැතිතුමනි දැන් මේ වගේ නිෂ්පාදනය කර දැන් මේ නිෂ්පාදන ඍජුවම කතා කරමු. දැන් මේ හා සම්බන්ධව පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම හෝ නැතිනම් මේ හා සම්බන්ධ තිබෙන මේ බුද්ධිමය දේපල අයිති ආරක්ෂා කර ගැනීම හා සම්බන්ධ මොකක්ද මේවට සිදුව තිබෙන තත්ත්වය? මෙහෙමයි රකිද ඇත්තටම ඉස්සෙල්ලා අපි කිව්වා වගේ ගොඩක් වෙලාවට අපිට අදහසක් එක්ක ආවට පස්සේ ඇත්තටම සහන් මේ දේවල් අරගෙන ආවේ අදහසක් වගේ නෙමෙයි යම් කිසි දුනකට ඒක වැඩි දියුණු කරලා. ඒතකොට අපි ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්නේ පළවෙනියෙන්ම අපි නව නිපැයුම් කරුවට කරන ඉල්ලීම තමයි මේකේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරගන්න කියන එක. ඒතකොට අපි ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එක නැත්නම් ඒ අයදුම්පත සකස් කරනවා. ඊට පස්සේ ඇත්තටම සහන්ලගේ මේ කියපු කතාව අරන් එනවා වගේම අපි ළඟට හැමදාම දවසකට එක 15ක් 20ක් නව නිපැයුම් එනවා රකිත. ඒතර අපිට ගොඩක් වෙලාවට මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මම රකිතට තේරෙනවාදී 10ක් 15ක් නව නිපැයුම් ආවට පස්සේ මේක කොහොමද කරන්න කියලා. නමුත් අපි කොහොම හරි උත්සාහ කරනවා මේ නව නිපැයුම් කරුවත් එක්ක බද්ධ වෙලා මේ ඇප්ලිකේෂන් එකට ආයුධම්පත සකස් කරන්න. එතනින් නවතින්නේ නෑ මේ රකිත. අපි උත්සාහ කරනවා මේ ආයුධම්පතට යන මුල්‍යමය කියන්නේ මොකද ඒකේ අගේ අපිට තේරෙනවා. ඒතර අපි උත්සාහ කරනවා ඒකට ඒ බරපෑන අපි නව නිපැයුම් කරුවන්ගේ කොමිසම් විදිහට දකින්න. ඒතර අපි ඔතනිනුත් නවතින්නේ නැහැ රකිත. මම ඉස්සෙල්ලත් සඳහන් කරා අපි උත්සාහ කරන සමහරවිට මේ වගේ දෙයක් ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් තියෙනවා. අපිට පුංචි කාලයක් තියෙනවා ඒ ජාත්‍යන්තර නැත්නම් අපි කියනවා PCT ඇප්ලිකේෂන් එකක් කියලා. නැත්නම් වෙන රටක අපි පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම අපිට තේරෙනවා නම් මේකේ යම්කිසි ආර්ථිකමය වටිනාකමක් තියෙනවා කියලා අපි එතනින් පසුබට වෙන්නේ නැහැ. අපි ඒකට අවශ්‍ය කරන නීතිඥ සහාය අරගෙන අපි ඒක වැඩි දියුණු කරලා ඒක ඒ රටක පේටන්ට් බලපත්‍රයේ මට්ටමට වැඩි දියුණු කරන්න අපි සහයෝගය ලබා දෙනවා. හොඳයි අපි මේ අපි දැක්කේ සහන්ලාගේ කණ්ඩායමේ පළවෙනි නිර්මාණයට අපි කලින්ම හඳුනාගත්තේ. සහන් මට ඔය අපි දැන් ඔබ රැඳී සිටින මේ නිර්මාණය ගැන පැහැදිලි කරන්න මොකද්ද මේ නිර්මාණයෙන් උපකරණයෙන් සිද්ධ වෙන්නේ? ඔව් මෙය අඩු වියදමින් සාදා ගන්න පුළුවන් ශ්වසන ආධාරක යන්ත්‍රයක්. අඩු වියදමින් සහ පහසුවෙන්. ඒ කියන්නේ අපි මෙතනදී බලාපොරොත්තු නැහැ සංකීර්ණ ශ්වසන ආධාර කියන දැඩි සත්කාරයකවල තියෙන සංකීර්ණ ශ්වසන ආධාරක පද්ධති නිපදවන්න. අපි අපේ කණ්ඩායමේ මෙහිදී අදහස වුණේ කොරෝනා වසංගත තත්ත්වයකට පත් වුණොත් ඒ කියන්නේ යුරෝපයේ ඉතාලියේ එහෙම නැත්නම් ඇමරිකාවේ රෝගීන් මිය යන ගත්තේ ඔවුන්ගේ තියෙන සම්පත් ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ ශ්වසනාධාරක යන්ත්‍ර රෝගීන්ට භාවිතා කරලා ශ්වසනාධාරක යන්ත්‍ර ඉවර වුණාට පස්සේ ඊළඟට එන රෝගීන්ට ශ්වසනාධාරක යන්ත්‍ර නැමති නිසා මිය යන සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් ලංකාව ගත්තොත් යුරෝපයේ එහෙම නැත්නම් ඇමරිකාවේ තියෙන තත්ත්වය නෙමෙයි තියෙන්නේ. ඊට වඩා බොහොම අඩු තත්ත්වයක. ඒක නිසා තමයි අපි කණ්ඩායමක් විදිහට කල්පනා කරේ කොහොමද අඩු වියදමකින් ලංකාවේ ලෙහෙසියෙන් සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා මෙම ශ්වසනාධාරක යන්ත්‍රය හදන්නේ කියලා. මෙතනදී විශේෂයෙන් කියන්න ඕන අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙය අර සංකීර්ණ ශ්වසනාධාරක යන්ත්‍රයක් විදිහට භාවිතා කරන්න. මේ වසංගත තත්ත්වය නිසා ඒ කියන්නේ සංකීර්ණ ශ්වසනාධාරක යන්ත්‍රයක් නිදහස් වෙනකන් රෝගියාගේ ජීවිතය පවත්වාගෙන යන්න. ඒ කියන්නේ සංකීර්ණ ශ්වසනාධාරක යන්ත්‍රයක් නිදහස් වෙනකන් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ අදහසින් තමයි අපි මේ නිර්මාණය කරේ. දැන් මේ හා සම්බන්ධ දැන් ඔබතුමාලා කණ්ඩායමේ දායකත්වයත් එක්ක මම අහන්න කැමතියි මේ හා සම්බන්ධ මම දැක්කා මේ බුද්ධිමය දේපල අයිති හා සම්බන්ධ ඔබලා වෙන අමුතු තීරණයක් අරගෙන තිබුණා. මම ඒකවත් දැනගන්න කැමතියි. ඔව් එය අපි මේ වසංගත තත්ත්වයකදීට නිපදවන ශ්වසනාධාරක යන්ත්‍රයක් නිසා අපි තීරණය කරා මෙහි ඇතරම මෙහි බුද්ධිමය දේපල ලබා ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික සහ සොෆ්ට්වෙයාර් කියන්නේ මෘදුකාංග පද්ධතියට අපි මෙහි එම පේටන්ට් බලපත්‍රය හෝ ඒ බුද්ධිමය දේපල අයිතිය ලබා ගන්නේ නැහැ කියලා මේ වසංගත තත්ත්වය නිසා වසංගත තත්ත්වයක් නිසා ඒ කියන්නේ එහිදී නිපදවීමේදී අවශ්‍ය වෙනවා ලොකු කණ්ඩායමක් වසංගත තත්ත්වයටපත් වුණොත් ලංකාවේ. ඒ නිසා අපි මේ ලබා නොගන්න තීරණය කළා තියෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට මේක හදලා මේ සෞඛ්‍යාංශයට දායකත්වයක් විදිහට තිරණ කරනවා නම් ඔබතුමාලා කණ්ඩායම සූදානම් ඒකට අවශ්‍ය බුද්ධිමය සහාය ලබා දෙන්න. ඔව්. හොඳයි. දැන් මේ උපකරණ දෙකම අපි දැක්කා සහන්ලයා කණ්ඩායමේ කලින් මේ රොබෝ යන්ත්‍රය සහ මේ උපකරණය සාමාන්‍ය මූල්‍යමය පිරිවැය කීයක් විතර යනවද වෙනින් වශයෙන් මට පැහැදිලි කරන්න පුළුවන්. රොබෝ යන්ත්‍රය සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 4ක පමණ වියදමින් මෙහිදී මෙම ඇම්බු බෑග් ඔටෝමේෂන් එක ඒ කියන්නේ මෙහිදී තවත් මෙයට ඇඩ් වෙනවා පීප් ප්‍රෙෂර් එක. ඒ කියන්නේ ස්ථාවර පීඩනය පවත්වා ගත යුතුයි. ඊළඟට ඔක්සිජන් පරිමාව 120 ඉඳන් 95 ළඟ වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන.
ඊළඟට යන පරිමාව වායු පරිමාව. එතකොට ඒ වායු පරිමාව උපරිම පීඩනය එය වෙනස් කරන්න පුළුවන්. ඒ සම්පූර්ණ ඒ කියන්නේ අපි මෙහිදී අපි ආදර්ශයට ගත්තේ එක්සත් රාජධානියෙන් නිකුත් කළා තියෙනවා මේ උපදේශන පද්ධතියක් කොරෝනා රෝගීන් සඳහා ශ්වසන ආධාරක යන්ත්‍ර නිපදවීම. අන්න එහි තියෙන ඒ ගයිඩ්ලයින් වලට අනුව තමයි මේ නිපදවුවේ. අප බලාපොරොත්තු වෙන ලක්ෂ 2.5ක පමණ වියදමකින් ඉවර කරගන්න. දැන් මේ හා සමාන දැන් ඔය ශ්වසන ආධාරක උපකරණය ගැන මම මේ අහන්නේ. මේ හා සමාන වෛද්‍ය ශාස්ත්‍රයේ භාවිතා වන උපකරණයක මිල කීයක් විතර වේවිද? ඔව් මේ හා සමාන කියන්න බෑ ඇත්තටම. නෑ මම කියන්නේ මේ වැඩේ කරන කියලා කිව්වොත්. ඔව් සංකීර්ණයි මීට වඩා. එය රුපියල් මිලියන 3 සිට ඉහළට වෙනස් වෙනවා. නමුත් මේ අපි භාවිතා දැන් ඔබතුමාලා කණ්ඩායම නිර්මාණය කරන්නේ අර ඒ අතරමැද තත්ත්වයට අවශ්‍ය කරන ප්‍රතිකර්මය සඳහා. ඒ නිසා මම ආයතර ප්‍රශ්න අහනවා. අපි හිතමු කෙනෙක් සූදානම් නම් යම් කණ්ඩායමක් සූදානම් නම් මේක මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන්න ඔබතුමාලා සූදානම් බුද්ධිමය දේපල ඒ අයට ලබා දෙන්න. ඔව්. හොඳයි මම ස්තුතිවන්ත වෙනවා සහන් සහ සහන්ගේ කණ්ඩායම නියෝජනයකද සහන් රණසිංහ සම්බන්ධව සහන්ට අපි ආරාධනා කරන අසුන් ගන්න පුළුවන්. මම ඒ අතරතුරේදී අනුරුද්ධිකා එරෝෂිනී ජයරත්න මෙනිවිය ඇදලින්දාරි තුමියගේ නිර්මාණය ගැන අපි දැක ගන්න කැමතියි. අපි ආරාධනා කරනවා මට ඔතන තිබෙන උපකරණ දෙකක් ඔබ ගෙනවිල්ලා. ඒ උපකරණ දෙක මට කියන්න එකක් මම අපි දකින පුරුදු උපකරණයක්. මට ඒකත් එක්කම මේ පැහැදිලි කිරීම කළොත් වඩා සාර්ථක වේවි අපිට. මම පළවෙනිම දැනට පවතින තත්ත්වය විස්තර කරන්න. මට කියන්නකෝ මේ මොකටද පාවිච්චි අපි නැවත වරක් අපි පැහැදිලි කිරීමක් කරගෙන යමුකෝ අපි. ඇත්තටම දීර්ඝකාලීනව මූත්‍රා බටයක් සමග ජීවත් වෙන රෝගීන් ඉන්නවා ලෝකේ පුරා ගත්තත් මිලියනයක් විතර මිනිස්සු දීර්ඝකාලීනව විවිධ ශල්‍යමය හරි මෙඩිකල් කන්ඩිෂන් එකක් නිසා දීර්ඝකාලීන මූත්‍රා බටයක් සමග ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. එතකොට ඒ රෝගීන්ට සාමාන්‍යයෙන් සිදුවෙන සිදුවීම තමයි මෙවැනි සාමාන්‍යයෙන් මේකට කැතීටර් ෆෝලිස් කැතීටර් කියන්නේ මේක රෝගියාගේ මූත්‍රාශයට යනවා. එහිදී එකතු වෙන මූත්‍රා මේ මූත්‍රා බෑග් එකට එකතු වෙනවා. එතකොට එවැනි රෝගියෙකුට තමන් ගමනක් යනකොට මූ වෙනකොට මේ මූත්‍රා බෑග් එක පිරුණු මූත්‍රා බෑග් එකක් සමග ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒක ඒගොල්ලන්ගේ quality of life එකට අපහසුයි. ඒ වගේම දීර්ඝ කාලයක් මෙවැනි මූත්‍රා බෑග් එකක් සමග ජීවත් වෙන රෝගීන් ගත්තාම එයාලා මූත්‍රා ආසාදන වලට මේ නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩි. ඒක තමයි මම දැක්කපු ප්‍රධාන ගැටලු දෙක. ඒ ගැටලු දෙකට විකල්පයක් විදිහට තමයි මම මේ හඳුන්වලා දෙන්නේ. මේකට මම කියන්නේ device with catheter tube and external pubic bladder and hanger. එතකොට මෙහි විශේෂත්වය වෙන්නේ අපි කලින් කිව්ව විදිහටම ෆෝලිස් කැතීටර් එක මූත්‍රා මාර්ගයට යනවා. එහිදී එතකොට මගේ මේ නව නිපැයුම මේ විදිහට සම්බන්ධ කරපුවාම රෝගියාගේ මූත්‍රාශය තුලම මූත්‍රා එකතු වෙනවා. එතකොට මේ මූත්‍රාශය තුල මූත්‍රා එකතු වෙන්න පුළුවන් රෝග කන්ඩිෂන්ස් තියෙනවා. සමහර ඒ වගේ අපිට එහෙම ස්ටෝර් කරලා තියන්න බෑ. මේ අඳුන්ලා දෙන්නේ එවැනි මූත්‍රාශය තුල ඒ තැම්පත් කරන්න පුළුවන් රෝගීන්ට. එතකොට එහිදී මෙතන ක්ලෑම්ප් එකක් තියෙනවා. ඒකෙදි රෝගියාගේ මූත්‍රාශය තුල එකතු වෙනවා. එතකොට ඔබට මට මූත්‍රා දැනෙන විදිහක් තියෙනවා. සාමාන්‍ය මූත්‍රාශය මූත්‍රා පිරෙන්න ඔබගේ අපේ නිරෝගී පුජ්‍යලයකගේ රෝගී පුජ්‍යලයක හරි මූත්‍රාශය පිරෙන්න යන කාලය සාමාන්‍යයෙන් පැය 3ක් පැය 4ක් විතර වෙනවා. එතකොට අපිට මෙවැනි එකකින් ක්ලෑම්ප් කරලා තිබුණාම රෝගියාට අපිට කලින් අවවාද කරලා තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාට පැය දෙකමාරක් 3කට විතර කිට්ටු වෙනකොට ගිහිල්ලා මේ ක්ලෑම්ප්ස් ඕපන් කරලා සාමාන්‍ය වැසිකිළියකට ගිහිල්ලා හරි Tamanට පහසු තැනකට ගිහිල්ලා මූත්‍රා අයින් කරන්න. එහෙම තුමිය දැන් අපි මම මේ නරඹන අය වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙවැනි උපකරණයක් අවශ්‍ය වන්නේ අර ඔබතුමිය කිව්වා වගේ පාලනයක් සහිතව මුත්‍රා පෙට කිරීමේ හැකියාවක් නොමැති අයට වෙන්න ඕනේ කියන්නේ නේද? ඔව්. සහ විවිධ ශල්‍යමය හේතු සහ රෝග තත්ත්වයක් තියෙනවා. එතකොට මම කලින් කිව්වා වගේ විශාල කමියුනිටි එකක් ප්‍රතිශතයක් ඉන්නවා මේ දීර්ඝකාලීනව මූත්‍රා බෑග් එකක් සමග ජීවත් වෙන. ඒ කියන්නේ පාලනයක් නොමැතිකමම විතරක් නෙවෙයි. ශල්‍යමය හේතුවක් නිසා මට මේ මූත්‍රා බෑග් එකක ජීවත් වෙන්නත් වෙනවා. එහෙම මෙඩිකල් කන්ඩිෂන්ස් සහ සර්ජිකල් කන්ඩිෂන්ස් තියෙනවා. ඒ අර තමයි ඔබ කිව්ව උපකරණය භාවිත. කොහොමද මොනවද අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කළේ කියලා දෙයක් අපිට පැහැදිලි කරන්න. ඇත්තටම අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරේ නම් රෝහල් පරිසරය තුල තිබ්බ ටියුබ්ස් ඒවම තමයි. මොකද ඒ ටියුබ්ස් උනත් ඇත්තටම අපි ගත්තාම ලේටෙස්ට් ටියුබ්ස්. ඒවා චීනෙන් ගෙන්නන්න වෙනවා. එතකොට ඒකත් සහ සම්බන්ධ කෑලි මේ
ටැප්ස් වෑල් ඒ ඔක්කොම ඔබට පුළුවන් අතට අරගෙන පෙන්නට හැකියාව තිබෙනවා. ඔව්. මේක ලේටෙක්ස්. එතකොට මේකේ මූලික එක වුණත් අපිට ගේන්න වෙන්නේ චීනෙන් තමයි. කලින් ගෙනලා තියෙන ඒවා චීනෙන් ගෙන්න ගන්න. එතකොට මේ ක්ලෑම්ස් මේ ඔක්කොම ඒ මූත්‍රා බෑග් එකත් එක්ක එන කෑලි එකතු කරලා වෙනත් විදිහකට මම සම්බන්ධ කරා. එහි අර අපි දකිනවා යම් අරින්න වහන්න පුළුවන් උපකරණ සවි කරලා තියෙනවා. අපිට ඒ ක්‍රියාකාරීත්වය එක්ක පැහැදිලි කිරීමක් කළොත් දැන් මේක රෝගියාගේ මූත්‍රාශයට සම්බන්ධ වෙනවා. මෙතනින් අපි මේ ක්ලෑම්ප් එකේ මූත්‍රාශය වහනවා. ඒකම මෙතන තව මම ක්ලීනින් හෝල් එක කියනවා. එතනින් ක්ලීන් කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තමයි මූත්‍රා එම්ටි කරන්න තියෙන්නේ. එතකොට මේ රෝගියාට මූත්‍රා බර දැනුණාම මෙතනින් ක්ලෑම්ප් එක මේ විදිහට ඕපන් කරලා টয়ලට් එකට ගිහලා මෙහෙම එම්ටි කරලා මේක ආයෙ ක්ලෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ තව මම හැඟ එකක් නිර්මාණය කළා තියෙනවා. ඒක තමන්ගේ ඇඳුමට යටින් අඳින්න පුළුවන්. ඒකේ මේ මූත්‍රා මේ ඩිවයිස් එක රඳවන්න පුළුවන්. ඊට පස්සේ රඳවුවට පස්සේ ඊට උඩින් තමන්ගේ සාමාන්‍ය ඇඳුම අඳින්න පුළුවන්. එතකොට මම කලින් පැවසුව විදිහට ඔබ කවුරුත් දැකලා ඇති අපේ රටේ සහ වෙනත් මිනිස්සු ගොඩක් වෙලාවට මේ මූත්‍රා බෑග් එක සමග යන්නේ. ඔව් සාමාන්‍ය අපි දකින්නේ මම මෙහෙම කිව්වොත් එළියෙන් පේන්න තමයි කොහොමද නැත්තම් සහ එහෙම නැත්තම් විශේෂ ඇඳුම් අඳින්න බෑ. එක්කෝ සරමක් අඳින්න ඕනේ නැත්නම් රෙද්දක් අඳින්න ඕනේ. ඒ වගේ අර අපි කියන්නේ බෙඩ් ජැකට් එකක් අඳින්න ඕනේ. අපි එහෙම දකින්නවනේ සාමාන්‍ය රෝගී භාවය. එතකොට දැන් ඔය ඔබතුමීගේ අතේ තියෙන්නේ සාමාන්‍ය දැනට භාවිතා වන උපකරණ. ඔබගේ නව නිර්මාණය නව නිර්මාණයේදී වෙන්නේ මේ අපි අතට අරගෙන පෙන්නුවොත් වඩා පැහැදිලි. මේ හැඟ එකේ මේ ඩිවයිස් එක රඳවනවා. ඊට පස්සේ මේ කවුරුත් දන්නේ නැහැ. ඊට උඩින් තමන්ගේ මේ සාමාන්‍ය ඇඳුම අඳින්න පුළුවන්. එතකොට කිසිම කෙනෙක් අතට අරගෙන පෙන්නමු අපිට නිර්මාණය. ඔව්. කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ මෙයා මේ මූත්‍රා බෑගයක් සමග ජීවත් වෙන රෝගියෙක් කියලා. ඒක තමයි අනිත් එක. මම දකින මේ විශේෂත්වය මේ. හොඳයි. දැන් මේ නිර්මාණය හා සම්බන්ධ ජාතික සහ ජාත්‍යන්තර ඇගයීම කොයි විදිහද? ඇත්තටම මම මේ නිර්මාණය පළමුවෙන්ම කරන්නේ 2015 නව නිපැයුම්කරුවන්ගේ කොමිෂමෙන් සහසක් නිපැයුම් එක්සිබිෂන් එකට. එතෙන්දී මම රිදී පදක්කම ගන්නවා ශ්‍රී ලංකීය වශයෙන්. ඊට පස්සේ මෙම නිර්මාණය 2016 ජිනීවා ලෝක නව නිපැයුම් ජාත්‍යන්තර නව නිපැයුම්කරුවන්ගේ එක්සිබිෂන් එකට ඉදිරිපත් කළා. ඒකෙදි බ්‍රෝන්ස් මෙඩල් එක ගන්නවා. ඒකම 2019 වෙනකොට මේකට දැනට පේටන්ට් බලපත්‍රය ලැබිලා තියෙනවා. ඉදිරියේදී මොකද්ද බලාපොරොත්තුව ඔබතුමියගේ? ඇත්තටම මම කිව්වා මේක අරමුණු දෙකක් ඇතුව නිර්මාණය කරේ. එකක් රෝගියාගේ quality of life එක වැඩි කරන්න, අනිත් පැත්තේ මූත්‍රා ආසාදන වැඩි කරන්න, අඩු කරන්න. එතකොට අපිට මේ මූත්‍රා ආසාදන ප්‍රමාණය අඩු කරගන්න ගත්තාම විවිධ මේ ටියුබ් එක කෝටින් කරන මෙතඩ්ස් තියෙනවා. එතකොට දැනට ලෝකේ පවතින්නේ සිලිකන් කෝටඩ් කියන මේ එකෙන් කෝට් කරන්නේ. එතකොට මම මේක වෙනත් පාටිකල් එකකින් කෝටඩ් කරන්නේ. එතකොට ඒකත් එක්ක දැනට පවතින මූත්‍රා ආසාදන ප්‍රතිශතය ගොඩාක් අඩු කරන්න පුළුවන්. එතකොට එහෙම ගත්තොත් අර අපේ ලොකු වෙනසක් කරන්න පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා මම හිතනවා. ඒ වගේම මේ දැනට මේ වෙනකොට නව නිපැයුම්කරුවන්ගේ අපේ කොමිෂන් එකත් එක්ක එකතු වෙලා මේක තව වැඩි දියුණු කරන්න කටයුතු කරගෙන ඉන්න ගමම්ම මේ වෙනකොට මාත් එක්ක දැන් මාස 3-4ක විතර ඉඳන් අයර්ලන්ඩ් වලින් මාත් එක්ක සාකච්ඡා කරගෙන ගියා. ඒගොල්ලන් මේක අතහිත දීලා ඒ කට්ටිය ඩෙවලොප් කරන්න වගේම අනිත් පැත්තෙන් මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා උදව් කරන්න. එතකොට ඒ සඳහා සාකච්ඡා කරමින් බොහෝ දුරට ඉස්සරහට ගිහින් තියෙනවා. හොඳයි. ඒ කට්ටිය එක පිට ඒ රටට ගන්න සහ මේක වෙන අපිට ශ්‍රී ලංකාවක් විදිහට අපේ පේටන්ට් අයිතිය තියාගෙන ඒ රටත් සමග මේ නිෂ්පාදන කටයුතු සඳහා දායක වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. හොඳයි. ලාංකීය සන්නාම නාමයක් සහිතව මේ කටයුතු ජාත්‍යන්තර රෑමේ සුබ ආරංචියත් අපිට එතුමේ පැහැදිලි කරලා අපි ආරාධනා කරනවා අනුරුද්ධිකාට ඇවිල්ලා අසුන් ගන්නට කියලා මහජනතුමනි මේ අර නව නිපැයුම නවෝත්පාදනයක් කරගෙන යන තැනට එහා සම්බන්ධ තිබෙන තත්ත්වයක් ඇවිල්ලාද කියලා මට සරලව මගේ සාමාන්‍ය දැනීම මතුවෙන ප්‍රශ්නයක් ඉදන් මම අහන්නේ මේ ජාත්‍යන්තර ඇගීම කොහොමද කර්මාන්තයක් ව්‍යාපාරයක් නැත්නම් ජාත්‍යන්තර නව නිපැයුමක් දක්වා ගමන් වෙන්නේ එහෙමනම්
මෙහෙම රකිත ඇත්තටම ජාත්‍යන්තර ඇගීම ඒක නවෝත්පාදනයක් නව නිර්මාණයක් නවෝත්පාදනයක් බවට පරිවර්තනය වීමට දායකත්වයක් කියලා මම දකින්නේ ඍජුවම. නමුත් අපි ගත්තොතින් ඒ ඇගීමත් එක්ක අපි ගත්තොත් අනුරුද්ධිකාව ගත්තත් මම හිතන්නේ අපිට මේ එයාට එන මොටිවේෂන් එක නැත්තම් ඒ තියෙන මේ උද්දාමය මම හිතන්නේ එතනින් නවතින්නේ නැතුව තව නිර්මාණ 10ක් 15කට යාමේ හැකියාවකට ගෙනියන්නට. ඕක තමයි වැදගත් වෙන්නේ. ඕක තමයි අපේ නව නිර්මාණ කරුවන්ගේ කොමිසම ඇතුලේ සහසක් නිපැවුම් ඔය තියෙන ජාතික තරංගයේ ඇතුලේ අපි උත්සාහ කරන්නේ පාසල් දරුවෝ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා එතනුත් නවතින්න නැතුව මේ රටේ ඉන්න මිලියන 22ක ජනතාවට අපි අවස්ථාව දෙනවා ඔවුන්ගේ නව නිපැයුම් කිරීමේ හැකියාව. මේක නවෝත්පාදනය බවට පරිවර්තනය නෙමෙයි නව නිපැයුම ඉදිරිපත් කරන්න. ඒතර එතනින් අපි උත්සාහ කරනවා මේ පුද්ගලයන් අරගෙන ඉඳලා ජාත්‍යන්තර මට්ටමට ගෙනියාමේ දෙකක් අපි බලාපොරොත්තු වෙනවා. රකිත එකක් තමයි ඔවුන්ව දැන් මේ ඔවුන්ව දිරිගැන්වීම. අනිත් එක තමයි අපි උත්සාහ කරනවා ඔවුන්ට අනිත් ලෝකයේ අනිත් රටවල් තමන්ට සමකාලීන අනිත් සමාජික ලෝකේ ජීවත් වෙන අනිත් අය කොහොමද නව නිර්මාණ කරන්නේ ඒකත් එක්ක ඔවුන් කොහොමද ඉදිරියට යන්නේ කියන එකේ අත්දැකීම ලබා දෙන්න. ඕක තමයි ගොඩක් වෙලාවට අපි ওই ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීමේ වැදගත්කම විදිහට අපි දකින්නේ. හොඳයි අපි නිලුපුල් නුවන් සෙනවිරත්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ මේ අලුත් නිර්මාණය නිලුපුල් අපිට මේ උපකරණය ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා? මේක ඔටෝමැටික් හෑන්ඩ් සැනිටයිසර් එකක්. ඒ කියන්නේ මේ වෙලාවේ විශේෂයෙන්ම රෝහල් ක්ෂේත්‍රයේ ඒ වගේම අනිත් පැතිරිච්ච හැම ක්ෂේත්‍රයකමටම ලොකු බලපෑමක් තියෙනවා කොරෝනා වෛරස් එකේ පැතිරීම. ඒත් එක්කම කොරෝනා වෛරස් එක ක්‍රම දෙකකට ප්‍රධාන වශයෙන් පැතිරෙනවා. එකක් ප්‍රශ්වාස වාතයෙන් අනිත් එක තමයි ස්පර්ශයෙන්. ඉතින් අපි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන අතරම මේ සම්ප්‍රේෂණය ආසාදිත රෝගියෙක්ගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම වළක්වන්න ඕන. එතකොට මේ දවස්වල ගොඩක් සුලභ දෙයක් තමයි මෙන්න මේ විස බීජ නාශක දියර පිර වූ සැනිටයිසර් බෝතලය. ඒක ගොඩක් තැන්වල දකින්න ලැබෙනවා මේ ස්වරූපයෙන්ම. ඉතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් වගේම නව නිර්මාණකරුවෙක් වශයෙන් මේකේ පොඩි අඩුපාඩුවක් දැක්කා. මොකද මේක සමහර තැනකදී මේ විදිහට තියලා තියෙද්දි කෙනෙක් ඇවිල්ලා මේක ස්පර්ශ කරලා තමයි අපිට සැනිටයිසර් දියර ගන්න සිද්ධ වෙන්නේ. යම් හේකින් ඒ පුද්ගලයා ආසාදිත පුද්ගලයෙක් වුණොතින් ඒ පුද්ගලයාගෙන් වෛරස් සාම්පලයක් මෙන්න මේ බෝතලේ තැවරෙන්න පුළුවන්. ඊට පස්සේ මේ උපකරණය පාවිච්චි කරන කෙනාට මේක ආසාදනය වීමේ විශාල හැකියාවක් තියෙනවා. මොකද අපි දන්නවා කොරෝනා වෛරස් එක විශාල වේගයකින් පැතිරෙනවා. ඒත් එක්කම මේ වගේ පොඩි මතු පිටක වුණත් ඒ කොරෝනා වෛරස් එකට විශාල ආයු කාලයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඔබ දකින්නේ අපි මූලික පරීක්ෂණ මට්ටම් කීපයක ඇත්තම කියනවා නම් මූලික ආකෘති 7කට පස්සේ කරපු නිෂ්පාදිතය. එතකොට පරීක්ෂණ ගානකට පස්සේ තමයි කෙටි කාලයක් තුළදී ආවේ. ඒක නව නිපැයුම් කරුවන් කොමිසම විශාල දායකත්වයක් දුන්නා. මේක මගේ තනිකර නිර්මාණයක් නෙමෙයි. මේ පිටිපස්සේ විශාල පිරිසක් ඉන්නවා. නම වශයෙන් කිව්වොත් කාංචන අරුණ කුමාර සහෝදරයා ඒත් එක්කම මගේ විශ්වවිද්‍යාල විහාරක විද්‍යාපීඨයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒත් එක්කම විශේෂම කාරණාව තමයි අපේ මේ මූලික ආකෘතිය හැදුවට පස්සේ පානදුර මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ දායකත්වය මේකට ලැබුණා. එතුමන්ලා කිව්වා මෙහෙම දෙයක්. මොකද දැන් අපි මේ වෙලාවේ අපේ රට අනිත් රටවල් හුදකලා වෙලා තියෙන නිසා රට ඇතුලේ තියෙන සංචිත අමුද්‍රව්‍ය වලින් තමයි මේ නිර්මාණ අපිට කරන්න වෙන්නේ. එතකොට අපිට දැනගන්න ලැබුණා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේට අවුරුදු ගානක ඉඳගෙන රෝහල් වලට නිකුත් කරලා තියෙන මේ සාම්පලේ මේ හැඩේ බෝතල් කියලා. එන්නේ සාධකේ නිසා තමයි අපේ නව නිර්මාණ පොඩ්ඩක් වෙනස් කරලා හැඩේ ස්වරූපය වෙනස් කරලා මෙන්න මේ ස්වරූපයට ගෙනාවේ. එතකොට ඔබ මේ දකින බෝතලේ තමයි මේ වෙලාවේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ. තවත් දෙයක් තියෙනවා. එතකොට සැනිටයිසර් දියර විදිහටම ජෙල් විදිහටත් එනවා. එතකොට හෑන්ඩ් වොෂ් වෙනවා. මේ වෙලාවේ khනිජ තෙල් නිත්‍යගත සංස්ථාවෙන් මෙන්න මේ සැනිටයිසර් දියර හදනවා. මොකද එතකම මධ්‍යසාර නිපදවන ආයතන වලින් මේ දියර හදනවා. ඉතින් මේ අපිට අවශ්‍ය වුණා මේ හැම දියරකටම ක්‍රියාත්මක කළ හැකි උපකරණයක් හදන්න. ඒ කියන්නේ අපි කිව්වොත් ජෙල් වර්ග වෙන්න පුළුවන් නැතිනම් ඝනත්වයේ අඩු දෙයක් වෙන්න පුළුවන් වැඩි දෙයක් වෙන්න පුළුවන් හැම දෙයක්ම. අනිවාර්යෙන්. අන්න ඒ සියල්ලට මොරොත්තු දෙන්න. මොකද දැනට පවතින පද්ධතිවල තියෙන්නේ අපි ඒකට නිර්දේශ කරන්නේ එක උකු ගතියක දියරයක්. නමුත් කියන සන්තෝෂයි මේ අපේ උපකරණයට ඒ සියල්ලම ක්‍රියාත්මක කරනවා. හොඳයි අපි බලමු මෙහි ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා.
සාමාන්‍ය ආකාරය තමයි මේ විදිහ. ඉතින් මේ විදිහට අපේ උපකරණයට මේ සාමාන්‍ය සැනිටයිසර් බෝතලය සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට මේකේ ස්විච් එකක් තියෙනවා. මේකේ අභ්‍යන්තර බැටරියක් තියෙනවා. ලොකු ධාරිතාවක් තියෙන. මේක ක්‍රියාත්මක වුණාම කොළ වර්ණයෙන් තමයි අපිට දර්ශනය වෙන්නේ. දැන් කොළ පාට බල්බය දැල්වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔන්න ක්‍රියාකාරීත්වයට සූදානම්. ඊළඟට අපි අත ඇල්ලුවොත් මේ විදිහට අපි තව කීප සැරයක් අපිට රූපරාම ලබා ගැනීම සඳහා කරන්න වෙනවා. මේ විදිහට අත ඇල්ලුවාම මුලින්ම අත සංවේදනය කරගන්නවා. සංවේදක පද්ධතිය සුවිශේෂීතාවක් තියෙනවා. මෙහෙම යොදන්න කරපු එක ගැන මේකෙදී විශේෂයෙන්ම කියන්න ඕන මේ වසංගත තත්වයක් තියෙන්නේ වෛද්‍යවරුන්ගේ මානසික මට්ටම පිළිබඳ පවා සැලකිල්ලක් දැක්වුවා මේ නිර්මාණය කරද්දී. මොකද නව නිර්මාණයක් කරද්දී අපිට පුළුවන් මේක දන්න තාක්ෂණයෙන් සෑම දෙයක්ම පාවිච්චි කරලා බොහොම සංකීර්ණ විදියට හදන්න. නමුත් මා ඇතුළු මගේ පිරිසට විශාල වශයෙන් වෛද්‍යවරුන්ගේ සම්බන්ධතා ඇතුව මේක හැදුවා අත්‍යවශ්‍යම දේවල් පමණක් පාවිච්චි කරලා. මේ ආලෝකය කොළ ආලෝකයෙන් සාමාන්‍යයෙන් ඕනම දෙයක ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් ඔන් වෙලා තියෙනවා. ඒක රතු ආලෝකයෙන් තමයි අත සංවේදනය කරගත. ඒත් එක්කම විෂ බීජනාශක දියර නිකුත් කිරීමට සූදානම් කියන අවස්ථාව. ඒත් එක්කම මේ හදලා තියෙන ව්‍යුහ මැටීරියල් එක ගත්තොත් සිංක් ආලේපිත තහඩු මතු පිටක් තියෙන්නේ. ඒත් එක්කම මේ ආලේප කරලා තියෙන තීන්ත වර්ගයේ විෂ බීජ එතකම වෛරස් වැඩි කාලයක් රඳන්නේ නැති මතු පිටක්. ඒත් එක්කම කියන්න ඕනේ වෛද්‍යවරුන්ගේ දැනට අපිට මේ නිර්මාණය කරන්න ගත්තට පස්සේ දැනගන්න ලැබුණ දෙයක් තියෙනවා. ඒ තමයි බෝවන රෝග විද්‍යා අංශවලත් ඒත් එක්කම සැත්කම් සිදු කරන තැන්වල සාමාන්‍යයෙන් මේට අවුරුදු 10ක 20ක ඉඳගෙන වෛද්‍යවරු ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ටිකක් විශේෂ ආකාරයකට. ඒ කියන්නේ එම වෛද්‍යවරයාත් එක්කම සුළු සේවක මහත්මයෙක් මේ බෝතලයේ රැගෙන එතුමාගේ පිටිපස්සෙන් එනවා. ඊට පස්සේ බෝවන රෝගයක් තියෙන රෝගියෙක් පරීක්ෂා කරාට පස්සේ එතුමා අර සේවක මහත්තයාට කියලා මේ අත් දෙකට මේක දාගෙන තමයි සාමාන්‍ය විදිහට ගියේ. මේක දැනගන්න ලැබුණේ මූලික පාන්දුරු මූලික රෝහලෙන්. ඊට පස්සේ මේ එතුමන්ලා අපිට කිව්වා මේක පුළුවන් නම් charge කරලා එහෙම ගෙනියන්න පුළුවන් විදියට හදන්න කියලා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මේක ඕනම තැනක මේ විදියට අරන් ගිහිල්ලා තප්පර කිහිපයකින් ස්ථාපනය කරන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම මේකට ලොකු ධාරිතාවක බැටරියක් යොදලා තියෙනවා. මේක ආරෝපණය කරන්න පුළුවන්. හරියටම කියනවා නම් අපි සාමාන්‍ය පාවිච්චි කරන ලැප්ටොප් පරිගණකයක් වගේ ස්ථාවර විදුලියකුණුත් ක්‍රියාත්මක වෙනවා. විදුලිය විසන්ධි වුණාම මේ ආරෝපණ කාලීනුත් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ නිෂ්පාදනය වාණිජ්‍ය පරමාර්ථ නැත්නම් වාණිජ්‍ය පරමාර්ථය කියලා මම අදහස් කරන්නේ මුදල් ලබා ගැනීමම නෙමෙයි. මේ සමස්තයක් විදිහට මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට දායද කරන්නට නැත්නම් මහා පරිමාණයේ නිෂ්පාදනය කරන්නට සූදානමක් බලාපොරොත්තුවක් ඒ වෙනුවෙන් යම් කාර්යයක් සිද්ධ වෙලා තියෙනවද මේ වෙනකොට? ඔව් ඇත්තෙන්ම මගේ විශේෂ ක්ෂේත්‍රයට චුට්ටක් පරිබාහිර දෙයක් මේක. මම ගොඩක්ම දැනට පරීක්ෂණ කටයුතු කරන්නේ නියමන රහිත ගුවන් යාන ඩ්‍රෝන් යාන ඒත් එක්කම රොබෝ තාක්ෂණය පාදක කරගෙන. එතකොට මේ කොරෝනා වෛරස් එක ආවට පස්සේ අපිට කාලීන ගැටලුවක් ආවා. මේ වෙලේ දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? අපිට දෙන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා. ඒ දේ නිසා තමයි මේ නිර්මාණය එන්නේ. එතකොට මේක මේ දකින්න නිෂ්පාදිතය නිෂ්පාදනය කරගෙන එන්න සැහෙන දායකත්වයක් ලැබුණා හැම පැත්තකින්ම. මේ වෙනකොට කියන්න සන්තෝෂයි මේ නිර්මාණය මේ වගේ උපකරණ 15ක් පමණ නිෂ්පාදනය කරලා ක්‍රියාත්මක වෙන තත්ත්වයේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි කිව්වොත් පිරිවැය කොච්චරක් විතර දරන්න සිද්ධ වෙනවද? එකක් උපකරණයක් හදන්න. අපි දැනට ලාභ අපේක්ෂාවකින් තොරව පරිත්‍යාග වශයෙන් සිද්ධ කරන්නේ. අපිට ලැබෙන මූල්‍ය ආධාර අපි තියාගන්නේ කියන්නේ ප්‍රොෆිට් එකක් නැතුව තමයි කරන්නේ. අපිට අවශ්‍ය මුලින්ම රුපියල් 5000කට අඩුවෙන් තියාගන්න. ඒත් අපිට 5000ක් 6000ක් ඇතුළත මේක දෙන්න පුළුවන්කම දැනට තියෙනවා. නිෂ්පාදනය කරන්න පුළුවන් ලාභ පරමාර්ථයකින් තොරව සහ බුද්ධිමය දේපලයට අගයට වටිනාකමක් එකතු නොකර. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අවස්ථාවේ මා ඇතුළු සියලුම නව නිර්මාණකරුවන් ලොකුව ජීවිත අවදානකට ලක් වෙනවා. මොකද මේ අවස්ථාවේ අපි ඍජුවම ගැටෙනවා වෛද්‍ය ක්ෂේත්‍රයේ රෝගීන් සමග මේ උපකරණ ගෙන එන දේවල්. උදාහරණයක් විදිහට මේකේ මේ තහඩු සැකිල්ල හදන්න සේවය කරන මහත්මයන් දෙදෙනාගේ මේ ඇඟිල්ල
ඇඟිලිත් තුවාල වුණා මේක කරන්න ගිහිල්ලා ඒ රක්ෂණ වියදම් කිසිම දෙයක් නැතුව තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේකට මේ තැනට ගේන්න විශාල දෙනෙක්ගේ දායකත්වය ලැබුණා. ඒ අයගේ තියෙන මහත්මා ගතිය. මොකද මේ කිසිම මිලක් අය කරේ නැහැ ඒ අයගේ සහාය මේකට දෙන්න. විශාල මේක පින්තාරු කරපු මහත්මයා ගොඩක් වයසක කෙනෙක්. එතුමාගේ ඒ තියෙන විශේෂ ප්‍රවීණත්වය ගැබ් වෙලා තියෙනවා මේ නිර්මාණය ඇතුළත. හොඳයි. ඒ වගේම නිලපුල් මම අවසන් වශයෙන් මේ උපකරණ එක්ක මම අහන ප්‍රශ්නේ විදිහට දැන් අපි දකිනවානේ මේ විසවිචාරණය සඳහා භාවිතා කරන සනීපාරක්ෂක දියර හෝ ද්‍රව්‍ය එන්න ඕන නිශ්චිත ප්‍රමාණයක් තියෙනවානේ. දැන් මේ ඔබ උපකරණේ ක්‍රියාත්මක වීමේදී නිකුත් යොතු නිශ්චිත ප්‍රමාණය හා සම්බන්ධව හඳුනා ගැනීමක් කොහොමද කළේ? අනිවාර්යෙන්. මේ දැනට මේකට පාවිච්චි කරන බෝතලේ මිලිලීටර් 500ක ධාරිතාවක් තියෙනවා. එතකොට වෛද්‍ය නිර්දේශය තමයි සාමාන්‍යයෙන් කොරෝනා වෛරස් එක ගැන සංසන්දනය කරලා බලද්දී අයිසෝප්‍රොපිල් ඇල්කොහොල් 170ට වඩා සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයකින් අපේ අත් දෙක හොඳට විෂ බීජ හරණය කරගත්තොත් කොරෝනා වෛරස් එක තිබ්බත් ඒක නැශනය කරන්න පුළුවන්. ඒ නිසා මේ සාමාන්‍යයෙන් මේකේ මිලිලීටර් 500ක ධාරිතාවක් තියෙන නිසා අපි මිලිලීටර් 2මාරක් එකවරකදී නිකුත් කරනවා. ඒ කියන්නේ වාර 1000ක් මේ එක බෝතලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එකපාරක් අල්ලලා අපිට මේක මදි නම් සමහර විට අපේ අතේ තියෙන ඒ තත්ත්වයත් එක්ක දෙවෙනි වතාවට අර විස බීජනාශක දියර අරගෙන අත විස බීජ හරණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි මම නිල්පොල්ට ආරාධනා කරනවා ආසනයට එන්න කියලා. අපි මම කැමතියි සහන් දැන් සහන්ලා කණ්ඩායමක් මේ කටයුත්ත කළේ. ඒ නිසා සහන්ට පුළුවන් කණ්ඩායම සිහිපත් කරන්න මේ දේවල් වලට උදව්පකාර කර පිරිසක් ඉන්නවා නම් ඕන් ස්තුතිපූර්වකව සිහිපත් කරන්නත් අපිට අවස්ථාවක් තිබෙනවා. ඔව් මෙහිදී අපේ කණ්ඩායම ඉදිරියගතින් විශේෂම අනුරුද්ධ තෙන්නකෝන්, කෝස්තර ජයසුන්දර, සාලින්ද තෙන්නකෝන්, තුසිත සමරසේකර, බුද්ධික මාරසිංහ, සහචතුර යාපා බණ්ඩාර, ඒ වගේම රමේෂ් ලක්ෂාන්, චිත්‍රා රත්නප්‍රිය කියන කණ්ඩායම ඒත් එක්කම අපිට මේ අවස්ථාවේදී ඇත්තටම ඇඳිරි නීති කාල සීමාවේදී විශේෂයෙන් උදව් කරා සමන් කුමාර මහත්මයා. ඔහුගේ කර්මාන්තශාලා විවෘත කළා සමහර අපේ යකඩ කපන්න ඒ වගේ දේවල් වලට උදව් කරා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන මේ අවස්ථාවේදී අපිට ද්‍රව්‍ය මිලදී ගන්න සහයෝගය දැක්වූ සියලුම දෙනාව. ඒ වගේම ලංකාවෙන් පිට දැන් අපිට සමහර භාණ්ඩ ආනයනය කරන්න තිබුණා. එහිදී සහයෝගය දැක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ඒ වගේම විශේෂම ස්තුතිය ශ්‍රී ලංකා නවනිපැම්කරුවන්ගේ කොමිසමට සහ එහි කොමසාරිස් මහාචාර්ය රංගිකුමේ ශාලතුර මහත්මයාට. මොකද ඔවුන් තමයි මෙහි මූල්‍යම දායකත්වය සහ රෝහල් සමග අපි සම්බන්ධ කරේ. එතකොට අපි දෙයක් නිෂ්පාදනය කරනකොට අපගේ දැනුමත් ඒ කියන්නේ අපිට අවශ්‍යතාවය නිවැරදිම අවශ්‍යතාවය රෝහල් කාර්ය මණ්ඩලයෙන් ලැබුණම අපිට පුළුවන් වෙනවා හැමතිස්සෙම නිෂ්පාදනය කරන්න වඩාත්ම හොඳම අවසාන නිපැයුමක් නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඇත්තරම එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සම්බන්ධ කිරීම ඒ වගේම කළුතර නාගොඩ රෝහලේ වෛද්‍ය මාලින්ද විජේසේකර ඇතුළු කණ්ඩායමත් විශේෂයෙන් මේ මතක් කරන්න ඕන. හොඳයි ස්තුතියි සහන්. අනුරුද්ධික ආයෝජනයේ ජාරත්න හැදින්දාරතුමිය අපි ඔබතුමීලට අවස්ථාවක් තිබෙනවා ස්තුති කරන්න සිහිපත් කරන්න මේ මොහොතේ ඉන්න අය කවුද කියලා අපිට පුංචි වෙලාවක් ලබා දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම මෙම උපකරණයේදී මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ හෙද නිලධාරියෙක් වශයෙන් මහත් සමග කටයුතු කරන සියලුම හෙද නිලධාරීන්ට. ඒ වගේම මම ක්‍රියාකාරීව වැඩ කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයත් එක්ක. එතකොට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද හෙද නිලධාරිනියක් විදිහට මම මේ තත්ත්වයට මාව රැකගන්න උදව් කරා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් සභාවට අපේ කොමසාරිස්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට. මොකද මම නව නිපැයුම්කරුවන්ගේ සංගමයත් එක්ක සම්බන්ධ වෙන්නේ 2015 මුල් භාගයේ ඉඳන්ම. ඉතින් මුල ඉඳන්ම ඒගොල්ලන්ගේ ලොකු කැපකිරීමක් මොටිවේෂන් එකක් තිබුණ නිසා තමයි අද මෙම නව නිපැයුම මේ මට්ටමට ගන්න හැකියාව ලැබුණේ. හැම වෙලේම
මේ දවස්වල උනත් පැය 24 පුරාම කතා කරනවා දැන් කොහොමද දැන් මොකද්ද වෙන්න තියෙන්නේ ඒ මොටිවේෂන් එක හින්දා තමයි මගේ නිර්මාණය ටිකක් පසුබහලා මම අතහැරලා තිබ්බ එකක් ආපහු නැවත ඒ තත්ත්වයට ගත්තේ මේ නව නිපැයුම් කරුවන්ගේ සංගමයේ දැන් මේ කාලය තුල ක්‍රියාකාරීත්වය නිසා සහ ඒගොල්ලන්ගේ තියෙන මොටිවේෂන් එක. ඒ වගේම මේ වෙනකොට මට මෙම උපකරණය වැඩි දියුණු කරගන්න මූල්‍යමය දායකත්වයක් ලැබලා තියෙනවා, දීලා තියෙනවා. ලොකු දායකත්වයක් ලැබලා දීලා තියෙනවා. නිර්පුල් වාල් සලීවරත්න ඔබට අවස්ථාවක් තිබෙනවා. ඔව් මේ කලින් කිව්වත් වගේම මේ නිර්මාණයට විශාල පිරිසකගේ දායකත්වය තියෙනවා. විශේෂයෙන්ම කාංචන අරුණ කුමාර සහෝදරයා එත් එක්කම ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉලෙක්ට්‍රෝන අධ්‍යයනාංශයේ දෙපාර්තමේන්තු ප්‍රධානී සුසන්ත විජේසිංහ ආචාර්යතුමා විශේෂයෙන් මේ පරිපතේ සකස් කරද්දී විශාල දායකත්වයක් දුන්නා. ඒත් එක්කම ජපානයේ ශිබවුරා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චින්තක ප්‍රේමචන්ද්‍ර මහාචාර්යතුමාට ඒත් එක්කම මේකේ සැකිල්ල නිර්මාණය කරද්දී ශිරන්ත ඒත් එක්කම වසන්ත කියන මහත්මයන්ට ඒත් එක්කම මේක මේ තරණට ගේන්න අපිට තිබ්බ විශාලම ශක්තිය තමයි ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම මහාචාර්යතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම තමයි මේක මෙතනට ගෙනාවේ. මොකද නැත්තම් මේක මූලාකෘතියක් විදිහට ප්‍රොටෝටයිප් එකක් විදිහට නවතින්න බොහොම ඉඩකඩක් තිබ්බා. මේ කොරෝනා සංගතයේ තත්ත්වයේදී මා ඇතුළු විශාල නව නිපැයුම් කරුවන් පිරිසක් නිර්මාණ සමාජයට දාන්න ගේන්න මූල්‍යමය දායකත්වය බුද්ධිමය දායකත්වය ආයතනවල අපි සම්බන්ධ කරලා දුන්නා. ලොකු දායකත්වයක් දුන්නා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම. හොඳයි අපි ඔබතුමන්ලා දෙදෙනාට සහ අපි හැදිලා තුමියට සමුදෙන්ට සූදානම්. අපි හැබැයි තවත් නව නිපැයුම් කරුවන් තිදෙනෙක් සූදානම් ඉන්න ඉදිරි හෝරාවක් කාලේ තවත් අපූර්ව නිර්මාණ 3ක් ගැන අපිව දැනුවත් කරන රට දැනුවත් කරන්න ස්වාධීන රූපවාහිනී සේවය සමග සජීව ලෙස සම්බන්ධ වෙලා අපි ඒ නිසා අපි සූදානම් වෙනවා ඉංජිනේරු සහන් රණසිංහ සහන්ට වගේම සහන්ගේ කණ්ඩායමටත් ඒ වගේම අනුරුද්ධිකා රෝෂිනී ජයරත්න මෙනවි හැදෙලදාරතුමිය ඒ වගේම නිල්පුන් වංශ නිරත්න රාම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අධ්‍යාපන ලැබෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් අපි ස්තුතිවන්ත වෙනවා. මේ දේවල් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්න බොහොම ගෞරවයෙන් සහ රට වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරුව තවත් අපූර්ව නිර්මාණ 3ක් ඒ නිර්මාණකරුවන් සමග මහාචාර්යතුමනුත් අපි රඳවාගෙන තවදුරටත් සංවාදයේ නිරත වන්න සූදානම්. ඔබ යලිත් සජීව ලෙස සංවාදයේ සමගින් අපි පළවෙනි හෝරාව වෙන් කරවා ගත්තා වගේම දෙවෙනි හෝරාවෙත් නැත්නම් අවසන් හෝරාවෙත් තවත් අපූර්ව මේ මොහොතේ රටට ජාතියට සෞඛ්‍ය ශාස්ත්‍රයට වගේම සෞඛ්‍ය ආරක්ෂාවට වැදගත් නිර්මාණ 3ක් ගැන සංවාදයෙන් නිරතවට සූදානම්. මගේ දකුණුපස කෙළවරින් කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරන වෛද්‍ය රංජන ආරිරත්න මහත්මයා අපි කැඳවා ගත්තා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් වෛද්‍යතුමනි. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම මගේ වම් පැත්තෙන් චාමික බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කළා. ආයුබෝවන් ඔබත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ගීතනන්ද උදේසිරි මහත්මයාට අපි ආරාධනා කළා. අපි ඔබතුමනුත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. මහාචාර්යතුමනි මම මේ අපේ ආරාධය තිදෙනා සමග මේ හොරාවේ කරුණාකාර විමසන්න කලින් මට පළවෙනි වටේදී මතුවෙච්ච ප්‍රශ්නයක් තිබෙනවා. කලින් සම්බන්ධවුණු තුන්දෙනාම කිව්වා ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ මූල්‍යමය දායකත්වය නැත්නම් ඒ ලබා දෙන පිරිවැය අනුග්‍රහය සම්බන්ධව. දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුවේ කන්තෝරුවක මූල්‍යමය දායකත්වයක් අනුග්‍රහයක් ලබා ගැනීම කියන්නේම හරිම සංකීර්ණ ක්‍රියාවලියක් නේ. නව නිපැයුමකදී මූල්‍යමය අනුග්‍රහයක් නැත්නම් පිරිවැය කළමනාකරණය කර ගැනීමක් තක්සේරු කිරීමම ටිකක් අභියෝගාත්මක කාරණාවක්. කොහොමද ඔබතුමාලා මේ හා සම්බන්ධ මැදිහත් වෙන්නේ? රකිත ඇත්තටම බාරදූර කාර්යයක්. ඇත්තටම ඊට වඩා සමහරවිට රකිත කියපු ගැටලුව තියෙනවා රජයේ ආයතනයකින් මුල්ලිමේ දායකත්වයක් ගන්න ගියොත් සමහරවිට ඒ පුද්ගලයාට ඒ ආයතනයේ පිටිපස්සේ යන්න සිදු වෙයි. නමුත් මම හිතන්නේ මේ ත්‍රිත්වයක් මම හිතන්නේ උකට මට මාව සනාත කරයි. මම හිතන්නේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසම මේ පිරිස් පිටිපස්සේ ආවා. මම හිතන්නේ උදේ සවස මේ ඒ පිරිස් පිටිපස්සේ ආවා. ඒ ඇවිල්ලා රකිත කියපු ගැටලුව අපිට හැමෝටම තියෙන දෙයක්. මොකද නව නිර්මාණයක අගේ අපිට කියන්න විදියක් නැහැ. මේක මෙහෙමයි කියලා කතා කරන්න විදියක් නැතර අපි උත්සාහ කරා අංශ දෙකකින්
තුලින් මේකට මුල්ලිමේ දායකත්වය දෙන සමහරලාට අපි ඒක ණයක් විදියට සැපයුවා සමහරලාට අපි ඒක ආධාරයක් විදියට සැපුවා. ඒතර මේක කරන්න අපිට හිටියා මේ අපේ ඉවැලුවේෂන් එක කරන්න නැත්නම් මේක ඇගීමට කරන්න මණ්ඩලයක් තිබුණා. අපි හැමතිස්සෙම උත්සාහ කරා මේ මණ්ඩලයේ ගණන වැඩි කරගන්න. ඒකේ ඒ අවශ්‍ය කරන ප්‍රාමාණික දැනුම තියෙන පිරිස් එකතු කරගන්න. ඒතර ඒ පිරිස් වල හැකියාව මත තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරේ මේ නව නිර්මාණ ඇගීමකට ලක් කරන්න. අපි ඔවුන්ට සමහර අපි හැමතිස්සෙම මුන්ට කියනවා මේ නව නිර්මාණයට ආධාර කරන හැම දත්තයක්ම අපිට සලස්සන්න කියලා. ඒතර අපි පළවෙනියෙන්ම ආයතනයේ ඇතුලේ නව නිර්මාණ කරුවන්ගේ කොමිසම විදියට අපි යම්කිසි ඇගීමකට ලක් කරනවා. ඔවුන් මේ අපිට බාර දෙන ඒ ලියකියවිලිත් එක්ක. ඊට පස්සේ ඒක තමයි අපි ඇගීම් මණ්ඩලයට අපි යම්කිසි විදියකට අපි ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඔවුන් දෙන ගණනය කිරීම සමහරවිට ඔවුන්ටත් ඒ ගණනය කිරීමේ හැකියාව නැහැ. සමහරවිට අපි ඔවුන් සමග බද්ධ වෙන සමහරවිට ඔවුන් ගන්න බඩු ගන්න තැන් වලින් නෙමෙයි ඊට වඩා අඩු තැන් වලින් අපිට බඩු ගන්න පුළුවන් කියලා අපි දන්නවා. සමහරවිට අපේ සහසම්බන්ධකම් සමහරවිට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒතර අපි ඒ දායකත්වය අපි දුන්න හැමදෙස්සෙම අපි කණ්ඩායමක් විදිහට වැඩි කරන්න උත්සාහ කරේ. ඒතර ඔවුන් යම්කිසි අගයක් දෙන්න උත්සාහ කරනවා නම් අපි ඒකත් එක්ක බද්ධ වීමක් සිද්ධ වුණා. මොකද අවසානයේ ඇගීම් මණ්ඩලයකින් තමයි මේක තීරණය කරේ. මේක ණයක්ද මුල්ලිමේ ආධාරයක්ද? නමුත් ඒ දෙන ප්‍රමාණය කොච්චරද හැම දෙයක්ම තීරණය කරේ ඇගීම් කණ්ඩායමක් වශයෙන්. වෛද්‍ය රංජන ආරත් මහත්මයා මම කැමතියි ඔබේ නව නිර්මාණය හා සම්බන්ධ අපි ගිහිල්ලා ඉස්සරහට පැහැදිලි කිරීමක් කරමු. අලුත් දෙයක් හදන්න මේ අදහස පහළ වුණේ කොහොමද? අවශ්‍යතාවය මතුවුණේ කොතනින්ද කියන දේ මට පළමුව පැහැදිලි කරන්න. ඇත්තටම කතා කරොත් එහෙම මම නිර්වින්දින වෛද්‍යවරයෙක් විදිහට රැකියාව කරනකොට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නිර්වින්දින වෛද්‍යවරුන්ට හදිසි සේවා සිදු කරන වෛද්‍යවරුන්ටත් ශ්වසනය නවත්වා හා ශ්වසනය අඩපණ වී පැමිණෙන ලෙඩුන්ටත් හෘදය අක්‍රමවත් වෙලා පැමිණෙන ලෙඩුන්ටත් අපි කෘත්‍රිම ශ්වසනය දෙන්න සිදුවෙන අවස්ථාවක් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී විනාඩි 2-3 කාලය ඇතුළත එම පුද්ගලයාට කෘත්‍රිම ශ්වසනය දුන්නේ නැත්නම් ඔහුගේ මොළයට පර්මනන්ට් ඩැමේජ් එකක් හරි නැත්නම් ඔහුගේ ජීවිතය නැති වෙන්න හරි අවස්ථාවක් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක අපි භාවිතා කර අපි මරුවත් වෙලාවත් සමග පොරබැදීමක් සිදු වෙන්නේ. ඒ වගේ අවස්ථාවක අපි සාමාන්‍යයෙන් වෙන්ටිලේටර් එකක් යූස් කරනවා ඒ පුද්ගලයාට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා. වෙන්ටිලේටර්ස් එක ප්‍රමාණයෙන් තියෙනවා. ගොඩාක්ම වෙලාවට අපි හදිසි අවස්ථාවක හරි තැන් වල සිදුවෙන හෘද අක්‍රමවත් වෙන අවස්ථාවලවත් අපිට කෘත්‍රිම ශ්වසනය දෙන්න වෙන අවස්ථාවක වඩාත්ම ප්‍රචලිත විදිහක් තමයි ඇම්බු බෑග් කියන වෙන්ටිලේටර් උපකරණය. ඒකේ තියෙන වාසිය තමයි අපිට බොහොම සරල උපකරණයක්. හැබැයි කාර්යක්ෂමයි. තැන් වලට ගෙනියන්න පුළුවන්. බල ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. එවැනි හේතුවක් හින්දා එම ගොඩාක්ම අපි ගත්තොත් එහෙම හදිසි අවස්ථාවල සිදුවෙන වෙන්ටිලේෂන් එකක් කෘත්‍රිම ශ්වසනයක් පාවිච්චි වෙන්නේ අපි ඇම්බු බෑග් එකක් කියන වෙන්ටිලේටර් උපකරණයෙන් තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. නමුත් මෙහි එක ප්‍රශ්නයක් තියෙනවා. එය සාමාන්‍ය ලෙඩෙක්ට කෘත්‍රිම ශ්වසනය දෙන්න පාවිච්චි කරනුනත් මේ විස බීජයක් නිසා ඇතිවෙන ශ්වසන රෝගයක් සම්බන්ධයෙන් තියෙන ලෙඩෙක්ට අපි පාවිච්චි කරොත් එමගින් ඒක තියෙන එක්ස්ටර්නල් වැල්ව් එකකින් එළියට විස බීජ යන්න පුළුවන්. ඒකට කියන්නේ අපි ඕපන් ඒක ක්ලෝස් සර්කිට් වෙන්ටිලේෂන් නැතින ඕපන් වෙන්ටිලේෂන් සිස්ටම් එකක් කියන මේක ඕපන් වෙන්ටිලේෂන් සිස්ටම් එකකින්ද ඔක්කොම විස බීජ ටික එළියට යන්න පුළුවන්. ඒතකොට විස බීජ ටික එළියට ගිහිල්ලා තමාගේ වටේ ඉන්න අනිත් කට්ටියට අනිත් ලෙඩුන්ටත් කාර්ය මණ්ඩලයටත් පරිසරයටත් මුදා හැරලා අනිත් රෝගේ ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. ඊට අමතරව අසරණ අනිත් ප්‍රතිශක්තිකරණ අඩු රෝගීන්ට යොමු වෙන්නත් පුළුවන්. ඊට අමතරව එම විස බීජය නැවත පාලනය කිරීම සෑහෙන පිළිවෙයක් යොමු කරන්නත් අපිට සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ කොවිඩ් සම්බන්ධ ප්‍රශ්නයේදී COVID-19 සම්බන්ධ ප්‍රශ්නයේදී අපිට මේ එම්බු බෑග් එක පාවිච්චි කිරීම සඳහා සෑහෙන ප්‍රශ්නයකට අපි මුහුණ දෙන්න දුන්නා. හේතුව තමයි මේ උපකරණය පාවිච්චි කරොත් මේ කොවිඩ් සම්බන්ධ ලෙඩෙක්ට අම්බු බෑග් කියන සාමාන්‍ය අම්බු බෑග් කියන උපකරණය පාවිච්චි කරොත් එම විස බීජය පැතිරීමේ අවස්ථාවක් තියෙනවා. හොඳයි අපි ක්‍රියාකාරීත්වයත් සමග මේ කාරණා තවදුරටත් පැහැදිලි කරොත් මම හිතන්නේ නිවසේ සිටින නරඹන අයට වඩාත්ම පැහැදිලි වේවි. දැන් අදහසත් ආපු විදිහ අපිට පැහැදිලි. ඔබගේ ශාස්ත්‍රීය වෛද්‍ය ශාස්ත්‍රය. එතකොට මේ අදහස බොහොම ප්‍රායෝගික මට්ටමින් ඔබ ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් මේ වගේ නිර්මාණයක් කරනකොට ප්‍රායෝගිකව මතුවෙන ගැටලු මොනවද? නැත්නම් වෛද්‍යතුමෙක් විදිහට මේ අලුත් නිර්මාණයකදී මේ මතුවෙන ගැටලු වලට මොනවද විසඳුම් වශයෙන් බහාගත්තේ කොහොමද? ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට අපි ඉගෙනගෙන ආවන් පස්සේ සෑහෙන විදිහට අපි සාමාන්‍යයෙන් ඒ විෂය ධාරාව සෑහෙන විදිහට අපිට ඒකට යොමු වෙන්න වෙනවා. ඒකදී තියෙන ප්‍රශ්නේ තමයි
අපිට වෙන දේවල් ගැන අපිට අදහස් යොමු කරන්න විදියක් නැහැ. අපි වෛද්‍ය ශාස්ත්‍රය ගැනම තමයි අපිට අදහස් යොමු කරන්න. හැබැයි මම පොඩි කාලේ ඉඳන් හිතලා තියෙනවා සාමාන්‍යයෙන් out of the box හිතන්න මම උත්සාහ කරනවා. පුළුවන් තරම් අනිත් දේවල් සම්බන්ධයෙන් මෝටර් රථ ඊට මත සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් මම ගොඩක් දේවල් ඒ ගැන මේ දැනුවත් වෙලා ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන ඉඳ මම මේ ප්‍රශ්නේදී මම හිතාගත්තා මේ ප්‍රශ්නේ මැඩලන්න මම මේ නවනිපෙම හදලා අපේ අනිත් කට්ටියටත් වෛද්‍යවරුන්ටත් දෙන්න ඕන කියන හේතුව හින්දා මම මේ නිපැයම හැදුවේ. හොඳයි. ස්තුතියි අපි චාමික බණ්ඩාර මහත්මයා මගේ අසලින් මොකද්ද ඔබ නිර්මාණය අපි නිර්මාණය සවිස්තරව පැහැදිලි කරගනිමු. මේ නිර්මාණය හදන්නට අදහස ආවේ කොහොමද? නිර්මාණයෙන් සිද්ධ වෙන දේ යම්කිසි පුංචි පැහැදිලි කිරීමක් එක්ක අපි ප්‍රවේශයක් ලබා ගත්තොත් හරි මම හිතන්නේ මම මෙහෙම කියන්නම් මුලින්ම මේක මගේ තනි නිර්මාණයක් නොවේ මේක කණ්ඩායම් නිර්මාණයක් ඒ කණ්ඩායමට NIBM ආයතනයේ රොබෝ තාක්ෂණය උගන්වන ගුරුවරයෙක් සහ ඔබ NIBM ආයතනයේ සේවය කරන්නේ ඔව් මම මේ NIBM ආයතනයේ උගන්වන්නේ ඉතින් එතනදී ඒ රොබෝ තාක්ෂණය උගන්වන ගුරුවරයයි තව ළමයි ඇත්තටම 14 දෙනෙක් මාත් එක්ක එකතු වුණා මේ කර්තව්‍ය කරන්න විවිධ පළාත්වල ළමයි එකතු වුණා ගාල්ල මාතර කුරුණෑගල නුවරඑළිය ඉතින් ඒ ඔක්කොමල්ලාම මාත් එක්ක මේ වෙලාවේ මේ ප්‍රොජෙක්ට් එක මේ කරන්න එකතු වුණා. ඉතින් ඇත්තටම ළමයිගේ තමයි පළවෙනිම ඉල්ලීම තිබුණේ මොකද මම IoT එහෙමත් නැත්නම් Internet of Things කියන සබ්ජෙක්ට් එක උගන්වන ගුරුවරයෙක් විදිහට තමයි NIBM ආයතනයේ කර්තව්‍ය ගුරුවරයෙක් විදිහට මේ සේවය කරන්නේ. ඉතින් එතනදී මම උගන්වන දේ සහ රොබෝ තාක්ෂණය උගන්වන හසිත කියන ගුරුවරයාගේ දැනුමයි උපයෝගී කරගෙන මේ තමයි මේ නිර්මාණය අපි ඉදිරිපත් කරේ. හොඳයි. ඔබ නිර්මාණයෙන් මොකක්ද ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ? මේ නිර්මාණය ඇත්තටම අපි බැලුවේ මේ කොවිඩ් අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම මේ වගේ වසංගතයක් ලෝකෙට ආවට පස්සේ ඒ වසංගතයට බේත් නැත්තම් පළවෙනිම දේ තමයි අපි රෝගියාව විනිශ්චය කරගන්න එක. එතකොට රෝගියාව විනිශ්චය කරන මොකද ඖෂධ කියන එක එන්න සෑහෙන කාලයක් ගත වෙනවා මේ වගේ වසංගතයක. නමුත් අර ඒ ඖෂධයක් නිර්මාණය වෙන කාලය තුලදී අපිට රෝගියාව නිශ්චය කරගන්න විදිහක් තියෙන්න ඕනේ. එතකොට මේ වෙනකොට ලෝකේ ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙන එකක් තමයි IR තර්මෝමීටර් කියන එක. එතකොට IR තර්මෝමීටර් එකකදී රෝගියාව සෙන්ටිමීටර් 10ක් විතර අර අපි අත තියලා නල්ලට යනවා. එතකොට අර 1 මීටර් කියන දුර පවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අපි මේ නිෂ්පාදනය කරපු එකෙන් අපිට මීටර් 7ත් 10ත් අතර පරතරයකදී රෝගියෙක්ව දැන් කොවිඩ් වලට නම් අපි කියනවා 37.5කට වැඩිය උෂ්ණත්වයක් තියෙන්න ඕනේ කියලා ඒ ශරීර උෂ්ණත්වයක්. මේකෙදී අපිට 37.5ට වැඩි උෂ්ණත්වයේ තියෙන රෝගීන්ව හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. සහ අපිට දැන් කොවිඩ් වලින් පස්සේ එන වසංගත වලටත් මේක යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි දන්න සාමාන්‍ය IR උෂ්ණත්වමානයකදී එක සැරට එක්කෙනා අඳුර ගන්න පුළුවන්. ඔබතුමාලා උපකරණය කොහොමද? මෙහෙමයි. මෙතනදී අපිට අපි මෙතනදී යූස් කරන මේ සෙන්සර් එකේ ඒකට කියනවා අපි horizontal viewing angle එකක් කියලා. ඒ viewing angle එක සාමාන්‍යයෙන් අපිට අංශක 60ක් විතර යූස් කරනවා. එතකොට 60ත් එක්ක මීටර 10ක් ඇතුළේ පරාසය ගත්තට පස්සේ අර ටෑන් ගණන් කරාට පස්සේ එන මේ patientsලා count එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රවුඩ් එක 20ත් 30ත් අතර ප්‍රමාණයක් අපිට එකවර මෙතනින් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි අපි ඉදිරියේදී මේ ගැන ක්‍රියාකාරීත්වයත් සමග අපි හඳුනා ගැනීමක් කරන්න සූදානම්. මේ හඳුනා ගැනීමට යන්න කලින් මම කැමතියි ගීතානන්ද දෙසිරි මහත්මයා ඔබේ නිර්මාණය අපේ ඉදිරිපස තිබෙනවා. මේ නිර්මාණය කරන්න අදහස පහළුනේ කොහොමද කියන දේ මම කැමතියි ආරම්භයේ දැනගන්න. මම නවනිපැම් කරුවෙක් මගේ සහෝදරයත් නවනිපැම් කරුවෙක් ඒ කියන්නේ චන්දන පසංජිත් අපි දෙන්න 2000 ඒ කියන්නේ මේ මාර්තු මාසේ 19 වෙනිදා රටේ ඇති වෙච්ච ඒ කියන්නේ ඇඳිරි නීති තත්ත්වයක් එක්ක අපිව ගෙදරට කොට වුණා. ඒකෙදි මේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රධානවම කිව්වේ මේ දෑත් දෙක අත් දෙක තප්පර 20ක් විතර හොදන්න ඕන කියලා මූලිකවම. ඉතින් ඕක ගැන අපි මගේ සහෝදරයයි කතා කරගෙන ඉඳද්දී මේ තමයි මේ නිර්මාණය ගැන පළමුවෙන් එළියට ආවේ. සාමාන්‍යයෙන් දින 7ක් 8ක් ඇතුළත තමයි මේක ගොනු වුනේ. ඒ කියන්නේ මොකද මේ අවශ්‍යතාවයත් එක්ක ඉතා සරල මේක concept එකක්.
ලොකුවට ගිය එකක් නෙවෙයි සෙන්සර් පාවිච්චි කරලා නැහැ. එතකොට විදුලිය ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය තැනක එලිමහනේ ඕනම තැනක ස්ථාපිත කරන්න පුළුවන් විදිහට තමයි අපි මේක නිර්මාණය කළේ. ඉතින් ඒක පළමුවෙන්ම අපි කළා මාර්තු මාසයේ 27 වෙනිදා මේ කළුතර නාගොඩ රෝලේ අපි ස්ථාපිත කළා. කරලා අපි මේක ටෙස්ට් එක පටන් ගත්ත වැඩි. අපි දැන් රූපරාම දකින හින්දා අපි ළඟට ගිහිල්ලා පැහැදිලි කිරීමක් කරමු. උපකරණය මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි පුංචි පැහැදිලි කිරීමක් එක්ක මේ දේ කිව්වොත්. ඔව් මේකේ මෙහෙමයි. වෙන වැඩේ මොකක්ද කියලා අපිට මුලින්ම දැනගන්න ඕනේ. ඔව් මේකේ තියෙන්නේ මෙහෙමයි. දැන් මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට දැන් සෙන්සර් එකක් ඉලෙක්ට්‍රික් සෙන්සර් එකක් පාවිච්චි කරනවා නම් මෙහෙම අත තිබ්බමනේ වතුර එන්නේ. මේකේ එහෙම නෙවෙයි. මේකට මේ නූලක් අපි භාවිතා කරලා තියෙන්නේ. මේ භාවිතා කරලා තියෙන්නේ මේ ඒකෙදී මේ නූල සමග තමයි මේකේ ක්‍රියාවලිය තියෙන්නේ. මෙහෙම පාත් කරනකොට මේ වතුර එනවා. අතෑරියම ඕෆ් වෙනවා. එතකොට මේ දැන් අපි හිතමු දැන් මෙහෙම වතුර අරගෙන සබන් මේ හෑන්ඩ් වොෂ් එක පාවිච්චි කරන පීරියඩ් එකේ මේක ඕෆ් වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳ අපි ක්‍රියාකාරී ඉදිරියට පියවරෙන් පියවර හඳුනා ගන්න මම කැමතියි. මම වෛද්‍ය රංජන් නාරිරත්න මහත්මයාගේ නිර්මාණය අපි දැන් දකිනවා රූපරාමුත් එක්ක. අපි ඉදිරිපස තියෙනවා ඔබ කලින් කිව්ව සාමාන්‍ය භාවිතා කරන උපකරණ අපි ඉදිරිපස දකිනවා. මේ සාමාන්‍ය තත්ත්වයටදී භාවිතා කරන උපකරණය සහ නව නිර්මාණය මේ දෙක සංසන්දනාත්මකව පැහැදිලි කිරීමක් කළොත් වඩා වටිනවා මේ මොහොතේ නරඹන සියලු දෙනාටම. ඔව්. ඇත්තටම අපි කතා කරොත් එහෙම මේ අපි මම කතා කරපු නෝමල් ඇම්බු බෑග් එකක් කියලා කියන්නේ මේක තමයි වෙන්ටිලේටර් එක. මේක තැන් තැන් වලට ගෙනියන්න පුළුවන්. ඒත් එක්කම සරල උපකරණයක් බලශක්තිය අවශ්‍ය වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේම ඇම්බු බෑග් එක අපි සාමාන්‍යයෙන් කොවිඩ් පේෂන්ට් කෙනෙක්ට හරි එම සස්පෙක්ට් කරන පේෂන්ට් කෙනෙක්ට අපි මේක පාවිච්චි කරොත් අපි හුලන් දුන්නාට පස්සේ එතුමාගේ ප්‍රාශ්වාස වාතය පිට වෙන්නේ මෙන්න මේ වෑල් එකකින් එළියට පිට වෙනවා. එළියට පිට වුණාට පස්සේ එය අනිත් කට්ටියගේ ශරීර වලට යන්න පුළුවන්, අනිත් ලෙඩුන්ට යන්න පුළුවන්, පරිසරයට යන්න පුළුවන්. එතකොට ඒ මාගෙන් අපිට මේ විස බීජය තැන් තැන් වලට ස්ප්‍රෙඩ් වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාප්තියක් වෙන්න පුළුවන්. මම ඒකට හොයාගත්තා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම අලුතෙන්ම ඇම්බු බෑග් එකක් නිෂ්පාදනය කරන්න බලාගත්තේ නැහැ. මොකද අපිට දෙන කාලයත් මේ අපිට අනිත් තියෙන රිසෝසස් උත් අඩු හින්දා මම පුළුවන් තරම් බැලුවේ තියෙන ඇම්බු බෑග් එක හදන්න. මොකද මේ ඇම්බු බෑග්ස් ඕන තරම් අපිට ගන්න පුළුවන් හින්දා. එතකොට මම බැලුවේ මේක සාමාන්‍ය විදිහකට මේ වගේ උපකරණයක් අරගෙන ඉවරලා අර තියෙන ඇම්බු බෑග් එකට මෙහෙම තප්පර ගානක් අතුරට ෆික්ස් කරගත්තම අර ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ ලෙඩාට ශ්වසනය අපි දුන්නාට පස්සේ ලෙඩාට අපි පෙනහලුවට ටියුබ් ඒ කියන්නේ බටයක් දාලා අපි ශ්වසනය දෙනකොට ඒ ශ්වසනය දුන්නාට පස්සේ එතුමාගේ මේ වගේ ටියුබ් එකක් කනෙක්ට් කරන්න තියෙනවා. ඒක කනෙක්ට් කරාට පස්සේ ඒ එතුමාගේ තියෙන ඒ ටියුබ් එක කනෙක්ට් කරන්න ඔහුගේ ශ්වසන නාලයට දාලා අපි ශ්වසනය දෙන අතරේ ලෙඩාට ශ්වසනයේ ආශ්වාස වාතය ගියාට පස්සේ ප්‍රාශ්වාස වාතයේ ගොඩක් වෙලාට වෛරස් එක තියෙන ප්‍රාශ්වාස වාතයක් තමයි එන්නේ. ඒ ප්‍රාශ්වාස වාතය ඇවිල්ලා මෙතන තියෙන අර එක්ස්ටර්නල් වෑල් එකෙන් එළියට යනවා. එතකොට ඒක හැමතැනම ස්ප්‍රෙඩ් වෙන ඒක අනිත් ව්‍යාප්ත වෙන හින්දා මම කරේ වැඩේ මේ මම උපකරණයක් හැදුවා අර තියෙන ඇම්බු බෑග් එකට කෙලින්ම අර අලුතෙන් හදපු මොඩිෆිකේෂන් එක ගහපු ගමන්ම ඒ ප්‍රාශ්වාස වාතය ඔක්කොම එකතු කරලා ඉවරලා වෙනම නාලයක් තියේ අර මේ දොස්තරගෙනුත් අනිත් කට්ටියගෙනුත් එළියට ගිහිල්ලා ඒ ටික එකතු කරලා ඉවරලා අපිට පුළුවන් මේ වගේ කන්සීලින් චේම්බර් එකකට දාලා ජීවාණු හරණය සිද්ධ කරන්න. ඔබට මට ඒක පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී මේක තියෙන ආටිෆිෂල් ලංයක් විදිහට තමයි වැඩ කරන්නේ. දැන් මේතනින් අරගෙන ඉවරලා අපිට දැන් අපිට උදාහරණයක් වශයෙන් මේක TCL ද්‍රාවණයක් අපි අරගෙන තියෙන 3VC TCL ද්‍රාවණයකට දාලා මේම ආශ්වාස වාතය දුන්නාට වඩා ප්‍රාශ්වාස පිට වෙන්නේ මෙතනින් ඔක්කොම එළියට පිට වෙන්නේ. එතකොට ඒක අපිට අපේ දොස්තරටත් අනිත් කට්ටියටවත් අනිත් ලෙඩුන්ටවත් වටේට විහිදෙන්නේ මේ ඔක්කොම වෛරස් ටික එකතු වෙලා මේ ස්ථානයට ගිහිල්ලා ඒ වෛරස් ටික මරණ තමයි ඒක අපි ලෑස්ති කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් එතකොට ඒකට අපි ඉස්සෙල්ලා අපි සාමාන්‍ය ද්‍රාවණයක් පාවිච්චි කරත් දැන් අපි ඇඩ්වාන්ස් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. ඒකට තමයි මේ MDCD කියන උපකරණය අපි හදලා තියෙන්නේ. මේ උපකරණය ක්‍රියාත්මක කරද්දී
අපිට මේ වගේ උපකරණ අරගෙන කෙලින්ම normal ඇම්බු බෑග් එකට මෙහෙම ප්ලග් කරගන්න තමයි තියෙන්නේ. ප්ලග් කරගම තමන් අර ආශ්වාස වාතය කලින් වගේ එළියට යන්නේ නැහැ. ඔක්කොම අරගෙන ඉවිල්ලා වෛරස් ටික ඔක්කොම අරන් ඉවිල්ලා මේ කන්සීලින් චේම්බර් එකට දාලා ඉවරලා ක්‍රම 10කට ඒ වෛරස් එක මුදා හරිනවා. TCL ද්‍රාවණයකයි තව අපිට වෙන ද්‍රාවණයකක් දාන්න පුළුවන්. ඒ ද්‍රාවණ දෙකකම විෂ බීජ හරණ වෙලා UV lights use කරන්න පුළුවන්. ඊට අමතරව පෙරීමක් යම්සි ආකාරයක පෙරීමක් සිද්ධ වෙනවා. ඒ ඔක්කොම කරලා ඉවරලා අපිට අවශ්‍ය වුණොත් මෙතනින් සාමාන්‍ය වාතයේ මුදාහරණයක ගොඩාක් වෛරස් නැති අවස්ථාවක් තමයි තියෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය නම් මෙතන ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාශ්වාස වාතයේ තිබිය හැකි සියලුම වෛරස් තත්වයන් ඉවත් කරන්න පුළුවන්. වෛරස් තත්ත්වයන් ඉවත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ පාවිච්චි කරන HME ෆිල්ටර් එක කියන එක තමයි අපි සාමාන්‍යයෙන් දැන්ට පාවිච්චි කරන්නේ. මේ HME ෆිල්ටර් එක සාමාන්‍යයෙන් සෑහෙන වියදමක් යනවා. අපිට ඒතකොට මේක ලෙඩාගෙන් ලෙඩාට මාරු කරන්නත් වෙනවා. ඊට පරිසර දූෂණයකුත් වෙනවා. මේ ප්ලාස්ටික් අපි ඒකට දාලා මේකෙන් විහිදෙන්නත් පුළුවන් වෛරස් එක. ඒතකොට මම මේ HME ෆිල්ටර් මේකෙන් ගොඩක් වෙලාට වෛරස් එක 100ක් වගේ මෙව වෙනවා. නැති වෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය නම් මේකත් අපිට හයි කරලා වෙලා තවත් ඒකේ වාසිය අපිට ගන්න පුළුවන්. ඒතකොට මේක පාවිච්චි කරොත් මේක HME ෆිල්ටර් එක සැරෙන් සැරේ මාරු කරන්න ඕනේ නැහැ. මොකද මෙතෙන්ට එන වෛරස් ටික මෙතෙන්ට ආවට පස්සේ යාට ආපහු මේ පාරේ යන්න බෑ. මම මෙතන හිර වෙලා හින්දා ඔක්කොම වෛරස් මේ ද්‍රාවණවල ගිහිල්ලා තමයි ආපහු අනිත් පැත්තට යන්නේ. එතකොට වෛරස් වලට කවදාවත් ආපහු සර්වයිව් වෙන්න chance එකක් නැහැ. ඊට අමතරව මම සියලුම ෆිසිකල් මෙතඩ්ස් යූස් කරලා තියෙනවා මේ වෛරස් එක මරන්න. ඊට අමතරව තවත් ගැජට් එකක් තවත් ඩිවයිස් එකක් මම හදලා තියෙනවා. ඒක මේකට ශ්‍රේණිගතව මෙතනට සම්බන්ධ කරන්න පුළුවන්. මේකෙදි මම හීට් එකක් යූස් කරලා තියෙනවා. මම මේකට හීට් එක යූස් කරේ නැත්නම් මෙතන අප සමාල්ලාට ඇල්කොහොල් වගේ ද්‍රාවණ යූස් කරොත් එහෙම අපිට ගිනි ගැනීමක් වගේ දෙනවා. මේක වෙනම තියෙන එකක්. මේක මෙතනට අපිට හයි කරාට පස්සේ එන ප්‍රාශ්වාස වාතයේ මෙතන ඇවිල්ලා මෙතන තියෙන අංශක 180ට රත් වෙන සෙන්ටිග්‍රේඩ් අංශක 180ට රත් වෙන ප්ලේට් එකක්. ඒකේ වැදිලා ඉතුරු වෛරස් ටිකත් මැරලා තමයි එළියට එන්නේ. ඒතකොට ඊට අමතරව මම මෙතන වදාත්මව කියන්න ඕන දෙයක් තමයි මේක හදද්දී ලොකුම ප්‍රශ්න තමයි අපිට විස බීජ මරන්න පුළුවන් ඕන තරම් විදි තියෙනවා. හැබැයි අපි විස බීජ මරන්න පුළුවන් විදිය ලෙඩාගේ පෙනහළු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට මරණ එක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද ඒක අපිට ලෙඩාට බැක් රෙසිස්ටන්ට් බැක් පීප් එකක් කියලා කියන ප්‍රෙෂර් එකක් එන්න විදිහක් නැහැ ප්‍රාශ්වාස වාතය පිට කරද්දී. ඊට අමතරව රෙසිස්ටන්ට් එකක් එන්න විදිහක් නැහැ. ඒ වගේ ඔක්කොම දේවල් හිතලා තමයි වෛද්‍යානුකූලව හිතලා සිද්ධාන්ත අනුව තමයි මම මේ උපකරණය හදලා තියෙන්නේ. ඊට අමතරව තවත් අපිට කට්ටිය මේ එක වෛද්‍යවරු කියන දේක් තමයි මේක ටිකක් උස්සන් ගන්න අමාරු වුණොත් මොකද කරන්න කිව්වොත් කෙලින්ම මේක අරන් ගිහිල්ලා මේ වෙනුවට මේ කෑල්ල විතරක් හයි කරලා ඉවරලා මේක කෙලින්ම අපිට ප්ලග් එකට ගහන්න පුළුවන්. ප්ලග් එකට අර උෂ්ණත්වය ඊට අමතරව මේකට UV light sterilization activity එකක් තියෙනවා. එතකොට ඒකනුත් මරනවා. එතකොට මම මේ හදලා තියෙන්නේ තනිකරම වෛරස් එක චෙක් පොයින්ට්ස් 10ක් හදලා තියෙනවා. ඒ හැම චෙක් පොයින්ට් එකකින්ම යන්න ඕනේ වෛරස් එක මැරිලා ඊට පස්සේ ඔක්කොම චෙක් පොයින්ට් වලින් යනකොට ගොඩක් කරලා වෛරස් එක නැතුව තමයි එළියට එන්න වෙන්නේ. මේකේ වාසිය තමයි වෛරස් ව්‍යාප්තිය නැති කරන එකත්. අපිට මේක තව ශ්‍රේණිගතව තවත් වෙන්ටිලේටර්ස් එක පාවිච්චි කරොත් එහෙම අපිට ඒ ලෙඩාගේ තියෙන සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ටියුබ් එකක් දාලා මේක හයි කරන් පස්සේ ලෙඩාගේ තියෙන වෛරස් ටික එළියට එන්න දෙන්නේ. අපි වෙලාගේ පැත්තමයි තියෙන්නේ. එතකොට ලෙඩාගේ තියෙන වෛරස් කවුන්ට් එක වැඩි වෙනවා. කොලොනයිසේෂන් එක වැඩි වෙනවා. මම කරන්නේ වෛරස් ටික අරගෙන ඉවරලා විස බීජය හරණය කරලා එළියට යනවා. එතකොට ලෙඩාටත් හොඳයි ඒක ආකාරයකට ලෙඩාගේ තියෙන වෛරස් ටික මැරෙන්න මේක උදව්වක් විදිහට වැඩ කරනවා. දැන් මේ වගේ උපකරණයක් මේ වගේ කියලා අදහස් කරන්නේ මේ හා සමාන ප්‍රතිඵල ලබා ගත හැකි කාර්යපටිපාටිය නෙමෙයි මේ විදිහේ සමාන ප්‍රතිඵල ලබා ගත හැකි උපකරණයක් දැනට අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ භාවිතා වෙනවද? ඒ කියන්නේ ඔය වගේ කඩළු 10කින් වෛරස් ඉවත් කිරීම සඳහා භාවිත මම දන්න ධර්මයන් නම් නැහැ. මේ කොහොමත් මේ ඇම්බෝ එකට නම් අපිට එකක් තිබුණේ නැහැ. මොකද ඇම්බෝ කියන උපකරණේ පාවිච්චි කරන්න එපා කියලා තමයි අපිට කියලා තියෙන්නේ. මේ වසංගත අවස්ථාවේ පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. මේක එක්ස්ටර්නල් මෙච්චර හොඳ උපකරණයක් වුණත් පාවිච්චි කරන්න එපා කිව්වා. අපිට මේක එක්ස්ටර්නල් වෑල් එකකින් එළියට වෛරස් එක යන්නේ හින්දා. හැබැයි දැන් මේ පුංචි කියලා අදහස් කරන්නේ ප්‍රමාණයෙන් කුඩා උපකරණය සවිසම්බන්ධ කරොත් මේ උපකරණය අද වඩා භාවිත කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක දැන්ටම පාවිච්චි කරන ඉස්පිරිතාල වතු පිළිවෙලත් මුල්ලේරියාව IDH හෝමාගම මහා ඉස්පිරිතාලේ ඔක්කොම ස්ථානවල පාවිච්චි කරනවා. දැන්ට 90-70ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ ඔක්කොම ඉතින් ඊට අමතරව තව කට්ටිය මට පුළුවන් තරම් ඉක්මනට හදලා එවන්න කියනවා. ඉතින්
අඩුම ගන්න ඉස්පිරිතාලයකට 20ක් විතර අවශ්‍යයි. මොකද දවස් දෙකකට විතර ඉහළදී මට ඒ අවස්ථාවකට මුහුණ දුන්නා. ඉතින් මම හිතන්නේ මේක පුළුවන් තරම් හදලා ඉක්මනට දෙන එක හොඳයි. අනිත් එක මේකේ වඩාත්ම කියන්න ඕන මේක හදලා තියෙන්නේ කොවිඩ් වලට විතරක් නෙමෙයි. ඕනම ශ්වසන සහිත විෂ බීජයෙන් සිදුවෙන ශ්වසන රෝග වලට දිගටම පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් මේක. අනිත් එක මේ උපකරණය අපිට ඕන විදිහට අප්ඩේට් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ තියෙන්නේ. මේ උපකරණය ඕනම වෙන්ටිලේටර් එකට හයි කරලා විෂ බීජ හරණය ඊට අමතරව ඒකේ තියෙන නරක වායු ආයින් කරන්න පුළුවන්. ඒ ඔක්කොම විදිහි අපිට මේ උපකරණේ මාර්ගෙන් ඉදිරියට කරගන්න පුළුවන්. මේක ප්ලැට්ෆෝම් එකක්. මේක ඕන තරම් අපිට අප්ඩේට් කරන්න පුළුවන්. බුද්ධිමය දේපල අගය කරන නෙමෙයි මම මේ ප්‍රශ්න ඔබතුමාගෙත් විමසන්නේ. පිරිවැය විදිහට ගත්තම උපකරණයක සාමාන්‍ය පිරිවැය පැත්ත කොයි විදියක් වේද? මම ඇත්තට මේ උපකරණේ මට හදන්න ඔක්කොම වඩු ගියන් පස්සේ දැන් මට අමුද්‍රව්‍ය වලට මට රුපියල් 3500ක් 4000ක් අතර ප්‍රමාණයකින් මට හදා ගන්න පුළුවන්. මම හදනවා නම් 3500ත් 4000ත් අතර ප්‍රමාණයකින් මේක හදලා මට ඉස්පිරිතාල වලට දෙන්න පුළුවන් එක යුනිට් එක ගානේ. හැබැයි මේකෙන් වෙන වාසිය ඊට වඩා සෑහෙන වැඩි. මේ උපකරණ හා සම්බන්ධ ඉදිරි බලාපොරොත්තුව මොකද වයිතුමනි? මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ උපකරණ පුළුවන් තරම් හදලා ඉස්පිරිතාල වලට අඩුම ගානේ 5ක්වත් එක යුනිට් එකකට දෙන්න ඕන. ඒක ඉස්පිරිතාලයකට දීලා ඉවරලා ඒ වැඩ කරන සෞඛ්‍ය සේවයත් ඒ අනිත් ඉන්න ලෙඩ්ඩුත් පරිස්සම් කරගන්න විදිහක් තමයි වැඩ කරන්න. මොකද මට අපේ ඉස්පිරිතාලවල ඉන්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ කට්ටිය ගොඩක් වෙලාට මොලේටත් වඩා හදවතින් තමයි වැඩ කරන්නේ. ඇම්බුබයිකේ පාවිච්චි කරන්න එපා කිව්වත් ලෙඩෙක් හුස්ම ගන්න බැරි වුණොත් එහෙම ඒගොල්ලගේ අවධානමත් නොතකා ඒගොල්ලන්ට හුස්ම දෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් තමයි තියෙන්නේ. ඒගොල්ලන්ට කරන සේවයක් විදිහට මම පුළුවන් තරම් ඉක්මනට මේක මේ උපකරණය හදලා මම ඉස්පිරිතාල වල කෙසේ හෝ ලබා දෙනවා. ඉතින් අපිට SLIC එක සෑහෙන විදිහට ඒකට උදව් කරනවා. ඒක අපිට මේක හදලා ඊට අමතරව අපිට පුළුවන් මේ සමාජලාට පිට රටවල් වලට දීලා විදේශ විනිමයත් අපිට ලබා ගන්න හැකියාවක් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි මම වෛද්‍ය රංජන ආරාධන මහත්මයාට ආරාධනා කරනවා අපි ආසනයේ වෙත පැමිණෙන්නට කියලා. අතරතුරේදී ගීතානන්ද උදේසිරි මහත්මයා ඔබගේ මේ උපකරණ ක්‍රියාකාරීත්වය අපිට පැහැදිලි කළොත්. මේක මේ යාන්ත්‍රික ක්‍රමයට හදපු ජල අගුලක් තියෙන්නේ වෝටර් ලොක් එක. මේකට අර සෙන්සර් පාවිච්චි කරලා නැති නිසා මේ ඒ කියන්නේ විදුලිය භාවිතා කරන්න ඕනේ. ඒක නිසා ඕනම තැනක ස්ථාපිත කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලොකුම ප්‍රශ්නේ තමයි සෙන්සර් පාවිච්චි කරොත් විදුලිය ඕන කියන එක. අනිත් එක මේ දැන් සෙන්සර් එකක් පාවිච්චි කරලා මූද අවට මේ ඒරියා එක පාවිච්චි කරන්න අමාරුයි කාලයක්. මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනම තැනක එලි මහනක ඕන තැනක ස්ථාපිත කරන්න පුළුවන්. මේක අර යාන්ත්‍රික ක්‍රමයට වැඩ කරාට ඔටෝ තමයි කියන්නේ ස්වයංක්‍රීයව තමයි වැඩ කරන්නේ. ඉතින් ඉතා පහසුයි හරි සරලයි මේ ක්‍රමය. අනිත් එක ඕන කෙනෙකුට මේකේ මේ නූල ආපහු රීප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් මේකේ මේ ඇත්තටම මේකේ අර පහසුව තියෙන්නේ විදුලිය භාවිතා කරන්නේ නැති එක. දැන් මේ නිෂ්පාදනයේ මේ මොහොත වනේට උපකරණ කීයක් විතර හදලා තියෙනවද? කොහෙද මේවා සවි කරලා තියෙන්නේ? දැනට රෝවල් 5ක හයි කරලා තියෙනවා. පොලිසි 2ක වැඩ කරනවා. ඊට අමතරව SLIC එකේ මේ හයි කරලා තියෙනවා. ඒකට අපි ප්‍රදානය කළා. එතනින් ගියාම මේ තව ප්‍රවෘත්ති මීඩියා මිනිස්ට්‍රියට අපි එකක් දුන්නා. ඉතින් මේකනේ මේ අපිට නවනිපම් කොමිසමෙන් තමයි මේ තත්ත්වයට මේක ගේන්න අපිට ගොඩක් උදව් කළේ. මේ පළමුවෙන් අපි හදුවේ සිංක් එකට මේක බස්සන්න පුළුවන් මූලික පොඩි ෆ්‍රේම් එකක් එක්ක එකක්. මේ තත්ත්වයට ගේන්න පුළුවන් උනේ ඇත්තටම මේ නවනිපම් කොමිසමෙන් අපිට දීපු උපදෙස් සහ ආධාර මත. ඉතින් මේ එහෙම නොවෙන්න මොකද රාත් එළි වෙනකොට සමහර වෙලාවට අපිට කතා කරලා මේ අපිව මේ දිරිමත් කළා. මේ ඒක නිසා තමයි මේ තත්ත්වයට මේක ගොඩනගන්න පුළුවන් උනේ. මේ උපකරණ සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් සුලභ දේවල්ද භාවිත කරලා තියෙන්නේ? ඔව් මේ කියන්නේ සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ පීරියඩ් එකේදී පොඩි අපහසුකමක් තියෙනවා. ඒකේදී හැබැයි මතුගම් පොලිසිය අපිට ලොකු දායකත්වයක් සැපෙවුවා. ඒ පවතින නීති රාමුව යටතේ අපිට ගොඩක් උදව් කළා. මේ ඒක අපේ ස්ථානාධිපතිතුමා මේක නිසා කඩවල් සමහර ඒවා අරවලා මේ බඩු ගන්න උදව් එහෙම කළා. හොඳයි අපි ඔබතුමාට ආරාධනා කරන ආසනය වෙතෙන්ට කියලා. දැන් මහචාර්යතුමනි චාමික බණ්ඩාර මහත්මයා සහ ඒ කණ්ඩායමේ උපකරණයත් බොහොම සංකීර්ණ ක්‍රියාපටිපාටියක් කියලා මම හිතන්නේ කලින් මම අහන්නේ මේ
අපි දකිනවා දැන් සමහර උපකරණ කාර්මික පැත්තේ උපකරණ දැන් අපි මේ ගීතනන්ද මහත්මයාගේ උපකරණය අර බරපතල තාක්ෂණික ඉලෙක්ට්‍රොනික මෘදුකාංග භාවිත කරන දෙයක් නෙමෙයි. හැබැයි ඔබතුමාලා අද ඒ උපකරණ තෝරගන්න අපේ වැඩසටහනට ඇයි ඒ? රකිත මම හිතන්නේ මගේ පළවෙනි සහ අපේ පළවෙනි අරමුණ තිබුණේ නව නිර්මාණයක් කියන්නේ මොකක්ද කියන එක සමාජගත කරන්න. සමහරලාට නව නිර්මාණයක් කොට අපේ දරුවෝ වැරදිට හිතන්න පුළුවන් ඒක ආඩිනෝ බෝඩ් එකක් එක්ක නිකන් අයිස් මේ පොඩි සර්කිට් එකක් හදුවා මේක නව නිර්මාණයක් කියලා. මෙතන බැලුවොතින් රකිත පැහැදිලිවම කියන්න ආඩම්බරෙන් කියන්න පුළුවන් කරුණු කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මේ හදලා නිර්මාණවල තියෙන වැදගත්කම. දැන් අපි රංජන් අපේ වෛද්‍යතුමාගේ කතාව ගත්තොත් එතුමගේ මේ නිර්මාණය කරන්න යන රුපියල් 3,400ක්. නමුත් ඒක එක ජීවිතයක් නෙමේ හෝටල් අපේ රෝහල් කාර්ය මණ්ඩලයම ආරක්ෂා කරන මට්ටමට යන්න පුළුවන්. ඒතර අපි ගත්තොත් ඊට ඉස්සෙල්ලා අපේ පැයේදී කතා කරපු සහන්ගේ නව නිර්මාණය ගත්තොත් ඒ නව නිර්මාණවල තියෙන ක්වොලිටි එක නැත්තම් අර එළියට බලනකොට පස්සේ තියෙන පෙනුම ගත්තොත් ඒක ලංකාවේ නිර්මාණයක්ද මේක ඇත්තටම ලංකාවේ හදපු දෙයක්ද කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. තමන්ගේ ඇතුලේ තර්ක කරන්න පුළුවන් තාත්තර නැති ඒව තියෙන ASCII අපේ දරුවන්ට හිතන්න පුළුවන් මේ පුංචි දෙයක් කරලා එක කම්බි කෑල්ලක් එක වයර් එකක් මේ නූලක් එහෙට මෙහෙට කරලා මං හිතන්නේ අර රංජන්ගේ නව නිර්මාණයට අතර එහා ගිහලා මුළු සමාජයක් සෝදනය කරන්න පුළුවන් නිර්මාණයක් කළ දෙනවා. මේක නව නිර්මාණයක් කියලා කිව්වට පස්සේ මේකේ ලොකු හරස් කඩක් තියෙනවා. මේක අර අපි කතා කරන ආඩිනෝ බෝඩ් එකේ ඉඳලා පල්ලහැඩලා අපේ දැන් ඉස්සෙල්ලා අපි ඊට පස්සේ කතා කරන්න යන මේ IoT නැත්නම් Internet of Things කියන පැත්තේ ඉඳලා එහා පැත්තේ ඇවිල්ලා චූටි කම්බි කෑල්ලක් නවලා ගන්න දේ වුණත් ලොකු සමාජයට නැත්නම් අපේ මේ සමහරවිට මේ අපේ මේ ටැප් එකේ වටිනාකම ලංකාවේ මිලියන 22ක් විතරක් නෙමෙයි රකිත සමහරවිට ලෝකේ තියෙන බිලියන 7.8කම තියෙන ගැටලුවක්. අත් දෙක හොදගන්නේ කොහොමද? පාරක් අයින සෙන්ස් එකක් නැතුව විදුලි සැපයුමක් නැතුව කොහොමද අපි අත් දෙක සෝදගන්න පුළුවන් විදිහට සරල ක්‍රමයකට කරන්න කියන එක. අඩුම පිරිවැයකින් එක පැත්තකින් පිරිවැය අනිත් එක ඒකේ තියෙන සරලත්වය. කියන්නේ අපි මේක සෙන්ස් එකක් නැත්නම් අපි හිතමු අත එහෙම යනකොට ඒකේ වතුර එන ප්‍රමාණයට වඩා අපිට හැකියාව තියෙනවා නම් ඒ කියන්නේ ඒක පැත්තක් ඒක අනිත් පැත්තේ තමයි ඒක සුරක්ෂිතභාවය. ඒතර තවත් පැත්තකින් තමයි ඒ ටැප් එක ගත්තොත් ඒ කරාමේ තියෙන මේ ජල පිරිමැස්ම. මොකද අර අත දාන වෙලාවට තමයි වතුර එන්නේ. ඒතර අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ රකිත මේ නව නිර්මාණයේ තියෙන නියම නව්‍යත්වය එළියට ගන්න. මේකේ තියෙන නියම අර කියන්නේ ඒකේ තියෙන මුල්‍යමය වටිනාකමටත් එහා ගිහලා ඒකේ තියෙන තාක්ෂණයටත් එහා ගිහලා මේක ජන සමාජයට මොනතරම් විදියට ඵලදායී මට්ටමට නිර්මාණය ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව විදිහට තියෙනවා. ඒ අනුව තමයි මේ කියන හැම නව නිර්මාණයක්ම අද ප්‍රදර්ශනය කරලා තියෙන්නේ මෙතන. හොඳයි අපි ඊළඟ නිර්මාණය තවත් බොහොම අලුත් ඒ වගේම තාක්ෂණික භාවිතය සමග සංකීර්ණ නිර්මාණයක් චාමික බණ්ඩාර මහත්මයාගේ කණ්ඩායමේ නිර්මාණය. මම කැමති චාමික අපිට මේ නිර්මාණය පිළිබඳ පියවරෙන් පියවර පැහැදිලි කරනවා නම්. මේකෙදී අපි යොදාගෙන තියෙනවා මෙතන මේ පළවෙනියම යොදාගෙන තියෙනවා තර්මල් සෙන්සර් එකක්. එතකොට මම කලිනුත් පැහැදිලි කිරීමේදී කරා මේ තර්මල් සෙන්සර් එකක් යොදාගත්තේ මේ තර්මල් සෙන්සර්ස් වල තියෙනවා ඩිස්ටන්ස් එක ගොඩක් අපිට දුරක් ප්‍රමාණයක් ගන්න පුළුවන්. සමහර ඇකියුරේට් සෙන්සර්ස් තියෙනවා අපිට 40 මීටර්ස් වුණත් ඈත මේ නිශ්චය කරන්න පුළුවන්. නමුත් අපිට මෙහිදී ඇත්තටම අපි මේ නිර්මාණයට යොදාගත්ත සෙන්සර් එක සාමාන්‍යයෙන් මීටර් දෙකක් වගේ දුර ඇතුළත අපිට මේක යොදා ගන්න පුළුවන්. හැබැයි අපිට සමහර සෙන්සර්ස් යූස් කරොත් මීටර් ඇඩ්වාන්ස් සෙන්සර් එකක් යූස් කරොත් එයාගේ ඇකියුරසි එක අපිට මීටර් 40ක් දක්වා වුණත් යන්න පුළුවන්. ඊළඟට අපි මෙහිදී යොදාගත්ත ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එක නෝමල් ඩිස්ප්ලේ එකක්. මේ එතනදී මම ඔයගොල්ලන්ට පොඩි මේකක් කරන්න මේක අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ 37.5 වෝල්ට වඩා වැඩි ඔබ්ජෙක්ට්ස් වල තියෙන ටෙම්පරේචර් එක අයිඩෙන්ටිෆයි කරන්න. උෂ්ණත්වය අයිඩෙන්ටිෆයි කරන්න. සෙල්සියස් අංශක 7.5. ඉතින් මම ඒ හින්දා මේ අවස්ථාවේ මේ කාමරේ මම හිතන්නේ හොට් වෝටර් එකක් ගන්න පුළුවන් වෙච්ච හින්දා උන්ට පේනවා ඇති මෙතනදී මෙන්න මේකෙදී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අපිට ක්ලියර්ලි රතු පාට තනිකරම රතු පාටින් මේ ඩිස්ප්ලේ එක ගන්න පුළුවන් නම් මේ ඔබ්ජෙක්ට් එක කැප්චර් වෙනවා. ඊළඟට මේ නිෂ්පාදනයේදී අපි එතන තනි රතු පැහැයෙන් පෙන්වන්නේ දැන් මේ පෙන්නන ඒ සංවේදීතාවයට භාජනය කරන
යම් කිසි දේ තිබෙන උෂ්ණත්වය 37.5ට වඩා වැඩි කියලා. එතකොට මේක කෙනෙකුට මිනිසෙකුට මනුෂ්‍ය කණ්ඩායමකට පෙන්වුවත් මේක අඳුන ගන්න පුළුවන්. ඊළඟට මේකේ අපි ඇත්තටම මේක තමයි අපේ පළවෙනි version එක විදිහට අපි අවුට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ අපිට තව අපි මේක නිර්මාණය කරමින් මේ අවස්ථාවේදී අපි නිර්මාණය කරමින් පවතින දෙයක් තියෙනවා. ඒක තමයි මේකේ අපිට පුළුවන් දැන් මේ ගන්න ඉමේජ් එකම 37.5ට වඩා වැඩි නම් ඒක අපි මොබයිල් ෆෝන් එකකට ගෙන්න ගන්න. නැත්තම් වෙන කවුරු හරි රිමෝට් ඒ කියන්නේ මේ ස්ථානයේ නැති මිනිස්සෙක් වෙන කෙනෙක්ට රිමෝට්ලි ලොග් වෙලා බලන්න. ඒකේ වටිනාකම තමයි දැන් අපි හිතමු කොහේ හරි සිකියුරිටි කෙනෙක් ඉන්නවා මෙයාට ක්‍රවුඩ් එකක් කියන්නේ එන මිනිස්සු ගොඩක් එකපාර බලන්න සිද්ධ වෙනවා. ඒ බලන්න සිද්ධ වෙද්දී කැමරාවත් එක්ක මෙයා බලද්දී මෙයාට සමහරක් වෙලාවට ඒ මිනිස්සයා මිස් වෙන්න පුළුවන්. අපි හිතමු 37.5 කලබලයට යනවා. නමුත් අර කියන විදිහට ඉමේජ් එක ගත්තට පස්සේ ඒ ඉමේජ් එකේ තියෙන ටයිම් ස්ලොට් එකයි CCTV කැමරාවේ තියෙන ටයිම් ස්ලොට් එකයි දෙකම එකතු කරගත්තට පස්සේ අපිට හොයාගන්න පුළුවන් කවුද මේ මිනිස්සයා මෙතනින් මාරුනේ කියලා. තවත් ඉතින් මේ නිර්මාණය අපිට කොවිඩ් වලට විතර නෙමෙයි ඕනෑම වසංගත තත්වයකට යොදා ගන්න පුළුවන්. එතකොට මම මෙතනදී තව අපේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකේ ડોක්ටර් හේමන්තත් එක්ක මම කතා කරපු අවස්ථාවකදී එයා ඉදිරිපත් කරපු අදහසක් තමයි ලංකාවට මැලේරියා ලෙඩ්ඩු 50ක් පමණ අවුරුද්දකට එනවා. ඒගොල්ලෝ මේකත් අරගෙන ඉන්නේ ලංකාවේ මේ වෙනකොට මැලේරියා නැහැ. නමුත් ඒගොල්ලෝ ප්ලේන් එකෙන් ඒ කියන්නේ එහෙම නැත්තම් ගුවන් යානෙන් එද්දිම ඒගොල්ලන්ට උණ තියෙනවා. නමුත් ඒගොල්ලෝ සතියක් විතර රටේ කැරගිලා තමයි ડોක්ටර් කෙනෙක් හොයාගෙන සමහරකට ඒ අතරදී අපිට නැවතත් ලංකාවේ මැලේරියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් නම් ගුවන් යාන කාර්ය මණ්ඩලයට මේක දෙන්න එක්කෙනෙක්ට එයාට ප්ලේන් එකේදීම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. එතකොට එයාට පුළුවන් මේව කෙලින්ම ડોක්ටර් කෙනෙක් ගාවට යොමු කරා. ඔබ ඒ උපස්සියුලකට සම්බන්ධ කරපු ආකාරයක් මම දැක්කා තියෙනවා. මට කියන්න කොහොමද මේ කණ්ණාඩියකට සයි කිරීම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේකෙදී මේක අපිට විවිධ තාක්ෂණික ක්‍රම වලට යන්න පුළුවන්. ඉස්සරහට අපිට පුළුවන් මයික්‍රෝ ඩිස්ප්ලේ කියලා තාක්ෂණයක් තියෙනවා. ඒ මයික්‍රෝ ඩිස්ප්ලේ එකකදී අපිට මේ උපැසියුලට ඉතාමත් ලං කරලා අපිට ඔබ්ජෙක්ට් එක ගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී රටට අපිට භාණ්ඩ ගෙන්නා ගැනීම මම SLIC එකෙන් අපි ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන ගැටලුවක් තමයි අපිට මේක ඉදිරියට නිර්මාණය කරන්න ගොඩක් ඇකියුරේට් සෙන්සර්ස් ඊළඟට ඩිස්ප්ලේස් ඒවා අපිට මයික්‍රෝ ඩිස්ප්ලේස් ගෙන්න ගන්න ඕනේ. නමුත් මේ වෙලාවේ රටේ තියෙන සම්පත් වලින් තමයි මේ නිර්මාණය සිද්ධ කරේ. තව අපිට තව දෙයක් අපිට ගිය අප්‍රේල් 21 වෙච්ච ඊස්ටර් ඇටැක් එකේදීත් අපි ගොඩක් දන්නවා මේ සුයිසයිඩ් ඇටැකර්ස්ලා ගොඩක් මේකට රිසර්චර්ස් තිබුණේ නැහැ. හැබැයි ආචාර්ය අජිත් කොලන්ගේ මහත්මයා විසින් කරපු ප්‍රකාශයක් තිබුණා. ඒ සුයිසයිඩ් ඇටැකර් කෙනෙක් එයා ගොඩක් බර මේ මුළු ඇඟම කවර් වෙන දාඩිය දාගත්ත මිනිස්සෙක්. ඒ කියන්නේ අනිවාර්යෙන් එයාගේ බොඩි හීට් එක වැඩි. ඒතකොට නෝමල් මිනිස්සෙක් වයි මෙයාවයි අපිට ඕන වෙන් කළ හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා මේක යොදාගත්තොත්. ඉතින් මේක එක කොවිඩ් වලටම විතරක් නොවන අනාගතයේත් යූස් කරන්න පුළුවන් උපකරණයක් හැටියට තමයි හඳුන්වා දෙන්නේ. දැන් මේ උපකරණය අපිට ආයතනයකට ඇතුල් වෙන තැනක නැත්නම් පොදු මහජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක විශාල ප්‍රදේශයක් එක්වර ආවරණය කළ හැකි මට්ටමට දියුණු කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. එහා සම්බන්ධ මොනවද අවුරුද්දට පුදුමට අවශ්‍ය වෙන්නේ එහෙමනම්? අපිට එකම දෙයයි මේ තියෙන සෙන්සර් එකට වැඩිය ඇකියුරේට් සෙන්සර් එකක් ලංකාවට ගෙන්වා ගැනීම පමණයි අවශ්‍ය වෙන්නේ. දැන් මේ අදහස මේ ක්‍රියාත්මක කරන්නට කොහොමද ඔබලා කණ්ඩායම කටයුතු කළේ? ඇත්තටම දැන් ඔය කොවිඩ් එක මේ වුණත් එක්කම කර්ෆියු තත්ත්වයක් රටේ ඇති වුණා. ඒ ඇති වුණාට පස්සේ ඇත්තටම කියන්න සතුටුයි ලංකාවේ ඒ තරුණ සිසුන්ගේ තියෙන ආකල්ප මොකද හැමතිස්සෙම කතා කර කියන්න ගත්ත සර් අපි IoT කරනවානේ අපි මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් කරමු. එතකොට ඒ අවස්ථාවේදී තමයි හසිත කියන ගුරුවරයා රොබොටික් කරන තාක්ෂණික චාමික මේ ළමයි සෑහෙන දෙයක් ඉල්ලනවා අපි කරමු. හැබැයි කරන්න කලින් අපි හරි රිසර්ච් එකක් කරමු මොකක්ද ඕනේ කියලා. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා රිසර්ච් කරපුවම අපිට හිතුණා මේ වගේ නිර්මාණයක් කරොත් මේකේ අපිට මෙතනින් එහාටත් කොවිඩ් වලට නොවුනත් ඊළඟට එන වසංගතයකට වුණත් මේක යොදා ගන්න පුළුවන් කියලා. ඉතින් එතනදී ඇත්තටම නම් වශයෙන් ගත්තොත් ළමයි 14ක් මාත් එක්ක එකතු වුණා. අපි ඉදිරිය දොන් ගැන මතක් කරමු. ඉතින් එහෙම තමයි මේ අතර මේ නිර්මාණය අපි සිද්ධ කරේ. හොඳයි. අපි ආරාධනා කරනවා චාමික මණ්ඩලට ආසනයේ වෙත පැමිණෙන්නට කියලා. මහාචාර්යතුමනි දැන් මේ නිර්මාණ තුන අතර මම කැමතියි මේ නිර්මාණ තුන ගැන විමසන්න පොදුවේ බුද්ධිම දේපල හා සම්බන්ධ කුමක්ද ඔබතුමන්ලා ආයතනයේ මැදිහත් වීමක් සිදු කරාද? මේ හා සම්බන්ධ පේටන්ට් බලපත් ලබා ගැනීමක් සිදු වුණාද? කොහොමද ඒ හා සම්බන්ධ තත්ත්වය?
රකිත මේ අපි කතා කරපු උපාංග තුනටම මම හිතන්නේ අපි ආයතනයට හා සම්බන්ධ වුණාට පස්සේ අපි බුද්ධිමය දේපල ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයට අපි මේ ගොල්ලොන්ව දැනුවත් කිරීම කරා. ඒ වගේම වුන් සමග ගිහිල්ලා බුද්ධිමය දේපල ඒ අයදුම්පත බුද්ධිමය දේපල කාර්යාංශයත් එක්ක සම්බන්ධ කරා. එතකොට මේ උපාංග තුන ගතොතින් ඔව් අපි ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා. හොඳයි. අපි මේ කාරණාවත් සමග මම කැමතියි අපිට තවත් මිනිත්තු 15ක් කාලයක් ඉතුරු තිබෙන්නේ. මචාරතුමනි දැන් අපි දැක්කා මේ විවිධ ශේෂ්ත්‍රවල විවිධ මට්ටම් වල වැඩ කරන පිරිසක් තමයි අපි අද දැක්කේ. මම හිතන්නේ මේ ඔබතුමාට නිතර මුණ ගැසෙන ආයතන නියැන්දියක් මේ ලබා ගන්නට ඇත්තේ. ඒ නිසා මේ සමහර ඒවා සරලයි, සමහර ඒවා සංකීර්ණයි, සමහර ඒවා අලුත් උපකරණ, සමහර ඒවා පවතින උපකරණ වලට කරපු බොහොම වැදගත් මට්ටමේ ආදේශක. මෙහෙම අපි විවිධ ප්‍රභේද මේකේ දකිනවා. දැන් නිවසේ දැන් නරඹන කෙනෙකුට නරඹන අම්මෙක් තාත්තෙකුට තමන්ගේ දුවදරුව ගැන නැත්නම් තරුණයෙකුට මේ අලුත් අදහස් එන්න පුළුවන්. කොහොමද මේ දේවල් ප්‍රායෝගික කරගන්නේ? මේ දේවල් කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන ප්‍රශ්නවලට මතුවෙන්න පුළුවන්. රකිත මෙහෙමයි අපි දැන් අද කතා කරා උපාංග 7ක් නැත්නම් නිපැම්කරු 6 දෙනෙක් ගැන කතා කරා. රකිත දැක්කද මේ නව නිර්මාණකරුවන් 6 දෙනාගේම එක පොදු ගුණාංගයක් තියෙනවා. රකිත කියන්න ඉස්සෙල්ලා මම කියන්නම් ඒක තමයි මේ කණ්ඩායමක් විදිහට වැඩ කරපු එක. මම හිතන්නේ ලංකාවේ නව නිර්මාණකරණයේ තිබුණේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් මම මේක පිළිගන්න කැමති නැහැ. නව නිර්මාණකරණයේ තිබුණා නවෝත්පාදන බිහි වුණා. නව නිර්මාණකරුවෝ දහස් ගණනක් වසරකට ආවා. නමුත් ඔවුන් ඒක නව නිර්මාණයක් නවෝත්පාදනයක් බවට පරිවර්තනය වීමේ ලොකු ගැටලුවක් තිබුණා. ඒකට ප්‍රධානම බලපාපු කාරණය තමයි මේ කණ්ඩායමක් විදිහට වැඩ කිරීමේ නොහැකියාව. මම හිතන්නේ ඒක අපේ ලේවල්ට ඇතුළට ගිය එකක්. අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන ඒක ගැටලුවක් විදිහට දැකපු එක. අනිත් එක තමයි රකිත ප්‍රධානම ගැටලුව තමයි අපි හරියට ප්‍රශ්න හඳුනගෙන තිබුණේ නැහැ. මේ අද කතා කරපු නව නිර්මාණ 6ම අපි අපේ මේ ප්‍රේක්ෂකයින්ට අපි යම්කිසි විදිහක කතාවක් කියන්න උත්සාහ කරනවා. මේ 6ම යම්කිසි එක ඉලක්කගත අරමුණක් තිබුණා. ඒ ඉලක්කගත අරමුණ සාක්ෂාත් කරගත්ත නව නිර්මාණ 7ක් ගැන තමයි අපි කතා කරේ. එතකොට එකක් ඉලක්කගත අරමුණක් තිබුණා, අනිත් එක කණ්ඩායම්ගත හැඟීම. ඒතර කවුරු හරි කෙනෙක් අපිව මේ වැඩසටහන නරඹන කෙනෙක් ඉන්නවා නම් නව නිර්මාණකරණයේ යෙදෙන්න ආස කෙනෙක්. ඒතර මම හිතන්නේ නැහැ ඕන් මේ කියපු නව නිර්මාණ එකක්වත් කොපි කළ යුතුයි කියලා. මේක එකක්වත් බලාගෙන මේ හා සමාන මේකට ගැළපෙන තව නිර්මාණයක් කළ යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඕන් ගත යුතු කාරණා දෙකක් තියෙනවා. ඒක කාරණා දෙක තමයි මම රකිත පැහැදිලි කරන්න උත්සාහ එකක් කණ්ඩායමක් විදිහට වැඩ කර යුතුයි. අනිත් එක තමයි ඉලක්කගත අරමුණක් තිබිය යුතුයි. ඒතර කණ්ඩායමක් විදිහට වැඩ කරනවා කියවම මම හිතන්නේ මෙතනදීම ඔප්පු වෙන්නේ නැති මොවුන්ට සහයෝගය දක්වපු වෛද්‍යවරු හිටියා. මොවුන්ට සහයෝගය දක්වපු ඉංජිනේරු හිටියා. සමහරවිට එතනින් එහා ගිහලා සමහරලාට ආසන්නම පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා නැත්නම් ඒ රාලහාමි මහත්මයා මේකට උදව් කළ දෙනවා. නැත්නම් ළඟම තිබිච්ච අපේ බඩු ගන්න තිබිච්ච කඩේ පුද්ගලයා උදව් කරන මේ කණ්ඩායම්ගත වීම. ඒතර කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් නව නිර්මාණයක් විදිහට ඉස්සරහට යන්න පළවෙනියෙන් අපි උත්සාහ කරමු ඉලක්කගත අරමුණක් තියාගන්න. දෙවෙනි එක අපි කණ්ඩායම්ගත වෙන්න උත්සාහ කරමු. ඒ ඔක්කොටම වඩා අපේ පැෂන් එකක් තියෙනවා රකිත. අපි දන්න අපේ හිත ඇතුලේ අපේ ඇඟ ඇතුලේ තියෙන දක්ෂතා ටිකක් තියෙනවා. ඒතර අපි මේ පුද්ගලයන්ගේ දක්ෂතාව කොපි කරන්නේ නැතුව අපේ දක්ෂතාවය එළියට ගන්න පුළුවන් නම් අපේ දක්ෂතාවය එළියට කියලා අර අපිට නැති අනිත් තියෙන අවශ්‍යතාවයන් ටික එකතු කරලා කණ්ඩායමක් හැදෙන්න පුළුවන් නම් මේ හැම කෙනෙකුටම හොඳ නව නිර්මාණකාරයෙක් වෙන්න පුළුවන් රකිත. හොඳයි අපි සූදානම් තවත් මිනිත්තු 15 කාලයක් මට ඉතුරු තිබෙනවා. වෛද්‍ය රංජන ආරත්න මහත්මයා දැන් මේ නිර්මාණයත් සමග ඉතාම වැදගත් ජාතික මට්ටමේ සෞඛ්‍ය ශේෂ වැදගත් නිර්මාණයක් ඔබ දායකත්වයේ දබල කරන්නේ. මේ නව නිර්මාණයත් සමග එකතු වුණු පිරිස නැත්නම් ස්තුතිවන්ත යුතු පිරිස කවුරුන්ද කියන දේ අපි කැමති දැනගන්න. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන SLIC ආයතනයටත් ප්‍රොෆෙසර් හල්බතුරටත්. මොකද මම ගොඩාක් නිර්මාණ කරන පුද්ගලෙක් බත් ඒ නිර්මාණ එළියට එන්න ගියාපුවම මම සෑහෙන කල්පනා කරලා මේ කාටද දෙන්නේ කොහොමද මේකට දීර්ඝ ගැනීමක් හවු වෙන්නේ ඒ වගේ ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම මම මේක හොයාගත්තට පස්සේ මම අනික් කට්ටියට ඒගොල්ලන්ට මෙහෙම දෙයක් තියෙනවා කියලා කිව්වන් පස්සේ මහයිස්පිරිතාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා මට කිව්වා මට ප්‍රොෆෙසර් හල්වතුරට කතා කරන්න කියලා. ප්‍රොෆෙසර් හල්වතුරතුමාට මම කතා කරේ. ඇත්තටම මම සාමාන්‍යයෙන් එහෙම හිතුවේ නෑ ඒ වගේ පොසිටිව් අයිඩියා ඉම්ප්‍රෙෂන් එකක් එයි කියලා. ඒ පාර එතුමා මට කතා කරපු විදිහ මම දැනගත්තා මේක ඉදිරියට යන නව නිර්මාණයක් කියලා මට ඒක දැනුණා. ඒ හින්දා මම ප්‍රථමයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ ආයතනයේ වැඩ කරන අනික් කට්ටියටත් මම ස්තුතිවන්ත වෙනවා. මගේ මේ පේටන්ට් එක දාන්න උදව් වෙච්ච විදිහටත් මම ඒක දිරිගන්නපු විදිහටත් ඒ මතර හැමදාම සාමාන්‍යයෙන් මට කෝල් එකක් එන SLIC එකේ මොකද ඒකේ තත්ත්වය කියලා දැනගන්නත්
මොකද වෙන්නේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නත් අමුද්‍රව්‍ය හොයා ගැනීමට මට සෑහෙන උදව්වක් වෙනවා. ඊට අමතරව නර්ඩ් එකටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ මේ අවස්ථාවේදී ඒගොල්ලෝ ඒ ප්ලාස්ටික් මෝල්ඩින් එක කරගෙන යනවා. අපිට ඒක ආවන් පස්සේ අපිට පුළුවන් තරම් ඉක්මනට ඒ යුනිට් ටික හදලා අපිට තැන් තැන් වලට දෙන්න පුළුවන්. ඊට අමතරව මම SMC ඉවෙන්ට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ ඒක ප්ලාස්ටික් මෝල්ඩින් එක එන අතරේ මට මේ උපකරණ හදා ගැනීම උදව් කිරීම සම්බන්ධව ඒත් එක්කම මම ඉගෙන ගත්ත ඉස්කෝලේ DS එකේ 2000 බැච් එක මට සෑහෙන විදිහට උදව් කරනවා. අමුද්‍රව්‍ය උපයා ගැනීමටත් එක දිරිගැන්වීම මට සෑහෙන උදව්වක් කරනවා. ඊට අමතරව රජයටත් මම ස්තුතිවන්ත වෙනවා මේ විදිහට නව නිපැයුම් දිරිගැන්වීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වීම සඳහාත් ඊට අමතරව මගේ කාර්ය මණ්ඩලයටත් මට උගන්වපු සියලුම ගුරු බෞද්ධුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මම කැමතියි ගීතන දුදේශරි මහත්මයා දැන් ගීතනන්ද මහත්මයා කිව්වා පටන් ගන්නකොටම සහෝදරයත් එක්ක තමයි මේ වැඩේ පටන් ගත්තේ කියලා. මම කැමතියි ස්තුතියක් පුද කරන්නට මතක් කරන්න ඉන්නවනම් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ නිර්මාණය බිහි වෙන්නේ නැහැ මගේ සහෝදරයා නොහිටින්නේ. මොකද අපි දෙන්නගේ තර්කානුකූල අදහස් එක්ක තමයි මේක එළියට ආවේ. ඒ කියන්නේ මේ මම විශ්වාස කරන දෙයක් තියෙනවා මේ මොකද මේ තර්කයක් සහ තර්කානුකූල මේ තැනකදී තමයි යම්කිසි නිර්මාණයක් ගොඩනගෙන්නේ කියලා. තනියෙන් ඉතින් කෙනෙක්ගේ හිතේ ගොඩනගන්න පුළුවන්. නමුත් ඒ කොහොම වුණත් තව කෙනෙක් වුණාම තමයි අර අපේ හල්වතුර කිව්වා වගේ මේ නිර්මාණයක් ඉතා ඉක්මනින් මේ දින 8ක් වගේ කෙටි කාලයකදී මේක එළියට ආවේ. ඉතින් අපි නිර්මාණකරුවත් මම ඊට කලිනුත් අපි නිර්මාණ කරලා තියෙනවා ගොඩක්. ඉතින් ඒකෙදි මේ ඇත්තටම මේ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ නව නිපැයුම් කොමිසමට මේ අපේ කොමසාරිස්තුමාට හල්වතුර මේ ප්‍රොෆෙසර් අල්වතුර සර්ට. මොකද හේතුව මෙතෙක් අපි නිර්මාණකරු වුණාට මේ අපිට මේ වගේ ඉස්සරහට එන්න හැකියාවක් තිබුණේ නැහැ පහුගිය කාලවල වල. ඇත්තටම මේ විදියට එළියට ගන්න අපි මේ තැනට ගේන්න මේ මොහොතේ මේ අපේ කොමසාරිස්තුමාගේ දායකත්වයත් ඒ ස්ටාෆ් එකේ දායකත්වයත් ගොඩක් මේකට මේ උපයෝගී වුණා. ඒ කියන්නේ මේ රෑ එළි වෙනකන් සමහර වෙලාවට මේ කතා කරලා මේකේ තත්ත්වය විමර්ශනය කළා. අපි උනන්දු කළා. ඒ කියන්නේ දැන් පේටන්ට් බලපත්‍රය ගැනීම මේ යොමු කිරීම තැනට වෙනකම්ම මේ අපි උනන්දු කළා. පුදුම විදියට උනන්දු කළා. ඒ වගේම ඉතින් මේකේ මේ උපකරණ උපාංග ගන්න මේ ප්‍රශ්නේදී දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක ඇත්තටම අපිට මේ ප්‍රදේශයේ ඒ කියන්නේ ඒවත් අපි මතක් කරන්න ඕන මේ කඩ ඇරලා මේ ඒ කියන්නේ මහරයටත් ඇරලා අපිට බඩු දුන්නා. ඉතින් ඒ අයටත් මම ඇත්තටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම මම අර ඉවල කිව්වා වගේ පොලිස් ස්ථානාධිපතිතුමායි පවතින රටේ නීති රාමුව එක්ක අපිට ගොඩක් උදව් කළා. ඉතින් ඒ හැමෝටම හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. ඊටත් මේ ප්‍රථමයෙන්ම මම මේ නැවතත් මම මේ ඉතා මේ ආදරෙන් මතක් කරනවා මේ අපේ SLIC කියන්නේ මේ නව නිපැයුම් කොමිසමේ දායකත්වයට බොහොමත්ම ස්තුතියි මේ තැනට අපිට එන්න ඉඩ සැලසුවාට. හොඳයි මම මේ චාමික බණ්ඩාර මහත්මයා දෙන්න කලින් මහජාරතු මට තව එක දෙයක් දැනගන්න ඕනේ. තවත් කන්න කිහිපයක් තියෙනවා කාලය කළමනාකරණය කරගන්න මට විවසන්ට. දැන් නරඹන කෙනෙක් හිතන්න පුළුවන් නව නිර්මාණයක් කියලා කියන්නේ බොහොම බරපතල තාක්ෂණ භාවිතයක් තියෙන ඔබතුමා කිව්වා වගේ මේ ගැජට් ගොඩක කරන වැඩක් කියලා. හැබැයි අපි මෙතුමාගේ මේ නිර්මාණයත් එක්ක අපිට පේනවා මේ සාමාන්‍යයෙන් අලුත් විදිහට හිතන කෙනෙක් තමයි එතුමාගේ දායකත්වය අපි දකින්නේ. ගෙදර ඉඳන් නරඹන කෙනෙකුට, පුංචි පුතෙකුට නැත්නම් තරුණයෙකුට මේ අලුත් නිර්මාණයක අදහස මේ දියුණු කර ගැනීම සම්බන්ධව උපදෙසක් දෙන්න පුළුවන් අපිට මේ වෙලාවේ. රකිත නව නිර්මාණකරුවෙක් කියන්නේ පැහැදිලිවම පුංචි පිස්සුවක් තියෙන කෙනෙක්. ඒතර මේ හැම කෙනෙක්ම මේ පිස්සුවත් එක්ක ජීවත් වෙච්ච චරිතයක්. ඒතර පිස්සුවක් තියෙන කෙනෙකුට තාක්ෂණය කියන එක බාධාවක් නෙමෙයි. ඒතර තාක්ෂණය හරි භාවිතය කරලා අවිභාවිතා කරන්නේ නැතුව තාක්ෂණය හරියට භාවිතා කරලා ඒගොල්ලන්ට හැකියාව තියෙනවා අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන රකිත. මම හිතන්නේ අද තාක්ෂණය කියන එක අලුත් දෙයක් නෙමෙයි. මම හිතන්නේ අපිට මේ ඕනම වෙලාවක වෙබ් අඩවියේ අපේ වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ. එතනට ගියා නම් මම හිතන්නේ රකිත මේ හැම පුද්ගලයෙකුම ලබාගත් හැම දෙයකම දත්ත ටික තොරතුරු ටික එතන තියෙනවා. මම හිතන්නේ ඕනම කෙනෙකුට ඒක අවශ්‍යතාවය තියෙනවා නම් එතනට ගිහලා තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මාචාර්යතුමා දැන් මම තව ඊට කලින් තාදයක් මට දැනගන්න ඕනේ. දැන් සමහරවිට අපි දකිනවා තරුණ දරුවෝ, ශිෂ්‍යයෝ, පුංචි ළමයි
පුංචි පුංචි අලුත් දේවල් අත්හදා බැලීම් ගෙවල් වල කරනවා. දැක්කහම දෙමව්පියන්ගේ වගකීමක් ඒ ඔස්සේ කොහොමද මතුවෙන්නේ? අයියෝ පුතේ මේක නම් කරලා වැඩක් නැහැ. මේ අලුත් දේවල් කඩලා බිඳලා හදලා අදලා පොන්චි ගැජට් එකතු කරලා වයර් කෑලි පාස්සන දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ඔප්නංවන්ට අම්මා තාත්තා මොනවද කරන්න ඕනේ? රකිත මම හිතන්නේ පළවෙනියෙන්ම කළ යුතු දේ තමයි දෙමව්පියෝ විදිහට අපි දරුවන්ගේ හැකියාව සහ ඔයගොල්ලෝගේ කුසලතාවය තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි බලපෑම් කරලා අපි බලපෑම් එක්ක ළමයාගේ ජීවිතේ වෙනස් කරනවට වඩා අපිට පුළුවන් නම් ළමයාගේ නිදහස දීලා ළමයාට යා යුතු මඟ තීරණය කරලා හැබැයි පොඩි ලණුවක් දාගෙන මම හිතන්නේ නෑ නිදහස සම්පූර්ණයෙන්ම දෙනවා කියලා මම අදහස් කරන්නේ නෑ විභාගාතේ යන්න දෙනවා කියන. ඒතර ළමයාගේ ආරයක් තියෙනවා. ළමයාගේ ජීවිතේ ස්ටයිල් එකක් තියෙනවා. හැම එක්කෙනාගේම මේ ජීවිතේ ඇතුලේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා. ඒතොර අපි මිනිස්සයාගේ රූපේ ඇඳලා දරුවට දෙන්නේ නැතුව අපිට පුළුවන් නම් දරුවගේ ඇතුලේ තියෙන චරිතය එළියට ගන්න. ඒ නිදහස දීලා ඒ නිදහසත් එක්කම පුංචි නාස්ලනුවක් දාලා තියාගෙන ගමන යන්න දෙනවා නම් දෙමව්පියෝ ටික මම හිතන්නේ මීට වඩා අර නිර්මාණශීලී පරම්පරාවක් බිහි කරන්න පුළුවන් වෙයි රකිත. අනිවාර්යෙන්ම මම හිතන්නේ අපිට ඒ ගමනට යන්න පුළුවන්. මට රැල්ල ගැන ප්‍රශ්නයක් අහන්න මම වෙලාව ඉතුරු කරගනිමින් චාමික බණ්ඩාර මහත්මයා ඔබට පුළුවන් ටිකක් ලොකු කණ්ඩායමක් එකතු වුණානේ NIBM ආයතනය නිසා ඔවුන්ගේ නම් සිහිපත් කරමින් ස්තුති කරන්නත් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මෙහිදී මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ හසිත රොබොටික් ගුරුවරයාට, ඊළඟට පෝජිත, විජේසිංහ, පබ්බත, නිම්නාදි, ටයිනි, චමල්ක, නසීහා, දුලාජ්, තුහාන්, දිල්මිත්, සම්පත්, ගයත්‍රී, ප්‍රමුදිත සහ නිම්නා. ඉතින් මේගොල්ලෝ තමයි මගේ ටීම් එක. ඉතින් මාත් එක්ක එකට වැඩ කරා මේ දවස් ටිකම නිදි මැරුවා. ඊට අමතරව මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ පනාගොඩ කැම්ප් එකේ කර්නල් කරුණාරත්න මහත්මයාට. මොකද එතුමා තමයි මේ ප්‍රොඩක්ට් අපි එක තැනකින් නිර්මාණය කරාට පස්සේ තව තැනකට ගෙනියන්න අපිට විදිහක් තිබුණේ නැහැ. ඉතින් ඒ ටික අපිට කරලා දුන්නේ එතුමා විසින්. ඊට අමතරව විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රොෆෙසර් හල්වතුරටත් SLIC එකටත්. මොකද ඇත්තටම මේ හැමෝම කිව්වා වගේ රෑ 12ට ඊමේල් එකක් දැම්මත් 12:05 වෙද්දි රිප්ලයි එකක් තියෙනවා. ඒක රාජ්‍ය ආයතනයකින් මම දැකපු අති විශිෂ්ට ගුණාංගයක්. මම එහෙම එකක් මීට කලින් අත්විඳලා නැහැ. එතකොට සමහර කලාට අර රෑ 12 වෙනකල් නිදි මරුවා අර 12 පාට ෆීඩ්බැක් එක දැක්කට පස්සේ ආපහු වැඩ කරන්න හිතෙනවා. ඒ වගේ මොටිවේෂන් එකක් ඇත්තටම තිබුණා. ඒක හරිම සතුටුයි. රාජ්‍ය ආයතනයක ඒ වගේ යාන්ත්‍රණයක් තියෙන එකත් ඒ වගේ මොටිවේටඩ් කණ්ඩායමක් ඉන්න එක ගැනත් මේ වගේ රටට වැඩ කරන්න මිනිස්සු ප්‍රමාණයක් ඉන්න එක ගැන සහ අවශ්‍යයෙන් මම වැඩ කරන ආයතනයේ NIBM ආයතනයේ මම එක පොඩි මේ දැනුවත් කිරීමක් විතරයි කරේ. මම මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරනවා කිව්වම මට අවශ්‍ය මුදල් මට මුලදිම ඒක ලබා දුන්නා යම්කිසි මට්ටමකට. ඊළඟට එතනදී ඩොක්ටර් කුලසූරියත් ගංගානි මැඩමුත් මම මතක් කරන්න ඕනේ මට දිගටම දිරිමත් කරා මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න. ඉතින් සහ මට මේ දැනුම ලබා දුන්න සියලුම ගුරුවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. දැන් මේ උපකරණය තවදුරටත් ඉක්මනින් වැඩි දියුණු කිරීම හා සම්බන්ධ සූදානමක් නැත්නම් කාර්යයක් අපේක්ෂාවක් තිබෙනවා. ඔව් අපි මේ වෙනකොටත් SLIC එකත් එක්ක සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් පවතින්නේ. ඉතින් පුළුවන් තරම් ඉක්මනට අපිට මේ බඩු ටික සෙන්සර්ස් ටික ලංකාවට ගෙන්න ගන්න පුළුවන්කමක් ලැබුණොත් අපිට මේ නිෂ්පාදනය තාමත් කාර්යක්ෂමව කරන්න පුළුවන්. සෙන්සර්ස් කියලා අදහස් කරන්නේ මේ සමස්ත නිර්මාණයේ පුංචි කොටසක් ගැන විතරයි ඔබ කියන්නේ. ඊතර නිර්මාණය හැමෝම අපේ තරුණ පිරිස. ඉතින් මේකේ ප්‍රෝග්‍රෑම් එක මේකේ සොෆ්ට්වෙයාර් පාර්ට් එක සම්පූර්ණම ලංකාවේ ළමයිගේ දායකත්වයේ උඩ නිර්මාණය වෙච්ච දෙයක්. මහාචාර්ය රංගික හල්වතුර මැතිතුමා ඔබ සාමාන්‍යයෙන් රැල්ල කියන වචනයට කැමති නැහැ. මොකද රැල්ල ආවොත් ආපහු ගලාගෙන යනවා. තියෙන දෙත් අරගෙන ඕක තමයි ඔබතුමා මන් දන්න තරමින් මේ වචනයට අකමැති වෙන්න හේතුව. හැබැයි මේ රැල්ල මේ කොටේ නවත්ත ගන්න අපිට පුළුවන්. නැත්නම් මම මෙහෙම ඇහුවොත් මේ රට තුල COVID-19 වසංගතයත් එක්ක ගුවන්තොටුපොළ වැහුණාම වරාය වැහුණාම පිට රටින් එන දේවල් ටික නැවතුණාම අපේ තරුණයෝ අපේ නව නිර්මාණකරුවෝ ඇවිල්ලා මේ අලුත් නිර්මාණ හදන්න මේ පෙළඹීම අර ඔබතුමාක් වගේ විශාල වශයෙන් ආපු මේ උනන්දුව තවදුරටත් රඳවා ගැනීමට මොකක්ද කරන්නේ, මොකක්ද කළ යුතු වන්නේ? රකිත මම හිතන්නේ තවදුරටත් මේක රැල්ලක් කියලා. මේක රැල්ලක් නෙමෙයි, දැන් මේක කැරැල්ලක් වෙලා ඉවරයි. ඒකේ ප්‍රතිඵල තමයි අපි මේ දකින්නේ. මම හිතන්නේ මම තවදුරටත් මේ රැල්ල කියන වචනේ පාවිච්චි කරන්න පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒක රැල්ල පිටපැනලා ඉවරයි. දැන් මේක කැරැල්ලක් ඉවරයි. මේක දూరు ගලා ගිහිල්ලා ඉවරයි. රකිත නමුත් අපිට තියෙන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන් අපිට සිද්ධ වෙනවා ලංකාවේ අපේ ජීවත් වෙන මිලියන 22 මේ ජනතාවට
පුංචි හිතේ හිතීම් වල වෙනසක් කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ ආකල්ප වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපිට හිත හදාගන්න සිද්ධ වෙනවා. කැමැත්තෙන් හිත හදාගන්න සිද්ධ වෙනවා. මේ අපේ දේවල්, මේ අපේ දේවල්, මේ අපේ දාඩිය මාංශයෙන් එළියට එන දේවල් මේ වගේ කරන්න මම හිතන්නේ ඒක තමයි පළවෙනිම දේ. ඒ ඇගීම මේ නවනිපැම් කරුවන්ට දෙනවා නම් අද මේ ඉන්න 280 වගේ නෙමේ මල් පිපෙනවා වගේ හතු පෙපෙනවා වගේ නව නිර්මාණ බිහි වෙයි මේ රට ඇතුලේ. මම හිතන්නේ ඒක අපි තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ ආපු රැල්ල ගැන කතා කරද්දී මේ නව නිර්මාණ ගැන කතා කරද්දී රකිද අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේවවල තත්ත්වකරණය පිළිබඳ. මොකද මේවා ගොඩක් වෙලාවට වෛද්‍ය උපකරණත් එක්ක යන්නේ. ඒතර මේවා වෛද්‍ය උපකරණ විදියට මේවා රෝහල්ගත කිරීමේ ක්‍රියාවලියේ යම්කිසි අඩුවක් තියෙන. ඒතර අපිට සිද්ධ වෙනවා තවත් අමාත්‍යාංශත් එක්ක තවත් ආයතනත් එක්ක බද්ධ වෙලා වැඩ කරන්න. ඒ පිළිබඳ යම්කිසි විදියක මැදිහත් දීමක අවශ්‍යතාවය මම විශේෂ වශයෙන් විශාල වශයෙන් දකිනවා. ඒතර අපිට ඒ දේවල් ටික හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ දක්ෂ මොළ ටික අපේ කොල්ල වැඩෝ නියම වැඩෝ රකිත මම හිතන්නේ ඒක අපිට ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට වැඩෝ කියලා කියන්න පුළුවන් අපේ ඉන්න මේ ලේ ටික. ඉතින් අපිට ඒ ටික හරියට ඒක අපිට දාගන්න පුළුවන් නම් ට්‍රැක් එකට මේ පාරේ යන්න පුළුවන් නම් හැබැයි එක දෙයක් අමතක කරන්න නැතුව රකිත ලංකාව කියන එක ලෝකේ නම තිබ්බේ මේවා වලින් නෙමෙයි මීට ඉස්සෙල්ලා නම තිබ්බේ මනුස්සකමත් එක්ක. අපි තිබුණා ආගන්තුක සත්කාර, අපිට තිබුණා මිනිසුන්ට හැකි ඒ හැඟීම් එක්ක ජීවත් වෙච්ච ජාතියක්. ඒතර අපි මේ ගමන යනකොට අපිට පුළුවන්කම තියෙනවා නම් මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට ආයේ එළියට ගන්න පුළුවන් වෙච්ච ඒ හැඟීම තියාගෙන මරන්නේ නැතුව ඒ අපේ තිබිච්ච ආගන්තුක සත්කාරය, ඒ අපේ තිබිච්ච මනුස්සකම ඒවා මරන්නේ නැතුව මේ ගමන යන්න පුළුවන් නම් ලෝකයේ මේ ලෝකයේ ඇතුලේ ලංකාව දෙවෙනි වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට. මම හිතන්නේ එතනට යන්න පුළුවන්. වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අලුත් නිර්මාණයක් කරපු කෙනෙක්, අලුත් නිර්මාණයක් වැඩි දියුණු කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අපි කොහොමද ඔබතුමාලා කොමිසම සම්බන්ධ කරගන්නේ? රකිත ඉතාමත්ම සරලයි. ඔවුන්ට පුළුවන් බද්ධ වෙන්න අපේ වෙබ් අඩවියත් එක්ක. වෙබ් අඩවිය ඇත්තටම පළවෙනි වතාවට මම හිතන්නේ මේ කිව්වා වගේ අපේ පෞද්ගලික දුරකථන අංකයක් දාලා තියෙනවා. ඒකට කෙනෙකුට ගිහිල්ලා පුළුවන්කම තියෙනවා ඕන් හිතන දැන් මොකද රාජ්‍ය ආයතන වල හැම ආයතනයක්ම කර්මන්නේ රාජ්‍යනේ පෞද්ගලික ආයතනත්. ඒතර රජයේ නැත්නම් අපේ තියෙන ලෑන්ඩ් ලයින් එකක මේ නම්බරේ දුන්නට තේරුමක් නැහැ. ඒතර අපේ පෞද්ගලික දුරකථන අංක පවා වෙබ් අඩවියේ අප සඳහන් කරලා තියෙනවා. ඒතර ඕනම කෙනෙකුට අපිව අමතන්න පුළුවන්, අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපිත් එක්ක සම්බන්ධ වෙච්ච පළවෙනි දුරකථන ඇමතුමේ ඉඳලා අපි ඕන් එක ගමනක් යනවා. මම හිතන්නේ ඒකට සාක්ෂි මේ වෙලාවේ මේ හැම කෙනෙක්ම සැපයුවා. වෙබ් ලිපිණියත් අපිට slik.lk මම හිතන්නේ තාමත්ම සරලයි. අපිට ලේසියෙන් මේක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අන්තර්ජාල සෙව් යන්ත්‍රයක ආයතන නම ගැහුවත් වෙබ් ශ්‍රී ලංකා ඉන්වෙන්ටර්ස් කමිෂන් කියලා ටයිප් කරා නම් මම හිතන්නේ එතනින් එහා ඔක්කොම අවශ්‍ය කරන තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. අප ස්තුතිවන්ත වෙනවා. අද හෝරා දෙක කාලයක් තිස්සේ බොහොම වැදගත් කරුණු කන රාශියක් පිළිබඳව අප දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව නිපැයම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්තුමන්ට මහාචාර්ය රංගික හල්ලතුර බැතුළු බොහොම ස්තුතියි. ඔබතුමන් අපිට බොහොම සමීප චරිතයක්. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. නිරන්තරව නව නිපැයම් කරුවන්ගේ නව නිර්මාණ සමග ස්වාධීන රූපවාහිනී සේවයත් සූදානම්, නිෂ්පාදන කාර්ය මණ්ඩලය සූදානම්, සභාපතිතුමන්ගේ සිට සීල දෙනා සූදානම්. ඒ දායකත්වය ඔබතුමාලට හැකි සෑම අවස්ථාවක ලබා දෙන්න. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. ආයුබෝවන් මහාචාර්යතුමාට වටිනා කාලයේ මිඩංගු කරමින් අපත් සමග සම්බන්ධ වෙනුවෙන්. ඒ වගේම අපි මේ මොහොතේ අපි සමුදෙනවා වෛද්‍ය රංජන ආරියරත්න මහත්මයාට බොහොම ස්තුතියි. මේ දේවල් සාර්ථක කරගන්න ලැබෙන ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් වෛද්‍යතුමනි. බොහොම ස්තුතියි ඔබතුමාට. මගේ වම් පැත්තෙන් කතිකාචාර්ය චාමික බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ට සහ ඔබතුමාගේ කණ්ඩායමට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. බොහොම ස්තුතියි ආයුබෝවන්. ඒ වගේම ගීතානන්ද උදේසිරි මහත්මයා ස්තුතියි ඔබතුමන්ටත් මේ අලුත් නිර්මාණ සමග මේ තාක්ෂණ භාවිතය ටිකක් එහා ගිහිල්ලා අලුත් දේවල් හිතන්න අපිට පුරුදු කිරීම වෙනුවෙන් ස්තුතියි අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. මීට පෙර අපිත් සමගින් සම්බන්ධ වුණා ඉංජිනේරු සහන් රණසිංහ, ඒ වගේම හෙද නිලධාරිනී අනුරුද්ධිකා ඉරෝෂිනී ජයරත්න මෙනවි, වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය නිලපුල් නුවන් සෙනවිරත් අපි ඔවුන් තිදෙනාවත් නැවතත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. අපේ සංවාදයේදී අලුත් දේවල් සිතන්ට අලුත් දේවල් නව නිපැයුම් ලෙස ඉදිරිපත් කරන්න අපි ඔබට ආරාධනා කරේ. අපි හුරු පුරුදු කියමනකුත් තියෙන අලුත් දෑ නොසදන ජාතිය ලෝ නොනගී කියලා. ඒ නිසා අපි මේ සියල්ලත් සිහිපත් කරගෙන මහාචාර්යතුමනි නැවතත් ස්තුතියි ඔබතුමාට. අපි නැවත වාරයක් මේ වගේ වැඩසටහනකින් අලුත් නිර්මාණ නව නිපැයුම් සමග මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් සමු කරනවා. සුබ රාත්‍රියක් වඩා යහපත් වූ සුබදායි දවසක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.